පිණිස හේතු වෙනවා. එහෙනම් දැන් මේ නිවන් දකින්න යන අයට අවශ්‍ය වෙන්නේ ලෞකික සම්මාදිට්ඨිය නෙමෙයි. එහෙනම් මේකට යහපත් දැක්ම කියලා හරියන්නේ නැහැ. මා කියලා පාලියෙන් කියන්නේ එපා කියලා. මා මේ බාල සමාගම. මට බාල සමාගමයක් නම් එපා. එහෙනම් සම්මා දිට්ඨිය කියලා කියන්නේ සං කියලා කියන්නේ අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතුවෙන් හැදිලා එන සංයෝජනයකට. සං කියලා කියන්නේ. තව තැනක සං කියලා කියනවා එකතුවට. ඒකයි කියන්නේ තියෙන වචන නිරුක්ති වශයෙන් ගන්න ඕනේ. ඒ මොහොතේ මොකද්ද එතනින් කියුනේ කියලා. දැන් කොල්ලෝ කියනවා අර බලන් අර බඩුව. ඕක ආච්චි අම්මා කෙනෙක් කිව්වොත් අර බලන් පුතේ අර බඩුව. ඔය දෙකම එකක්ද? වචන එකක් නේද? නමුත් ඔතන අර්ථ ගැන්වෙන්නේ දෙකක් නේද? කොල්ලෙක් බඩුවක් කියලා කිව්වොත් එහෙම අය පාරේ යන ගෙල්ලෙකුට තමයි ඔය කියන්නේ. ආච්චි කෙනෙක් බඩුවක් කියලා කිව්වොත් එහෙම ඔය මොකක්ද බඩු මුට්ටුවක් දාලා තියාගත්තේ. ඒක ගැන තමයි ආච්චි කියන්නේ. එහෙනම් දැන් ආච්චි බඩුව කියලා කිව්වා කියලා අම්බෝ මේ ආච්චි කියන කතාව කියලා කිව්වොත් එහෙම වැරදිනේ. ඒකයි ඒකට අවස්ථාවට අනුෝනේ දේවල් තේරුම් ගන්න. ඒකෙන්ද අපි මහත්තයෙක් කිව්වා ඉතින් ඒ යාළුවෙක් කියනවා ත්‍රිපිටකයේ බොහොම අධ්‍යයනය කරලා ත්‍රිපිටකයේ තියෙන විදිහටම යන්න. ඉතින් ත්‍රිපිටකයේ තියෙන විදිහටම ගියොත් එහෙම මොකද? ත්‍රිපිටකයේ තියෙන විදිහට ගියොත් හරියි. ත්‍රිපිටකයේ Tamanට තේරෙන විදිහට ගියොත් අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ත්‍රිපිටකයේ තියෙන විදිහ හරියට හරි. හැබැයි ත්‍රිපිටකයේ Tamanට තේරෙන විදිහට යන්න ගියොත් එහෙම වැරදි. එහෙම හරියන්නේ නැහැ. හරියට ගලපලා බලන්න ඕනේ මේ කරුණු කරා. එහෙනම් සං කියලා විවිධ තැන්වල තියෙනවා. එක තැනක සං කියලා කියන්නේ අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතුව. තව තැනක සං කියලා කියන ඕන දෙයක් එකතුව. එහෙනම් දැන් මෙතන අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතුවෙන් අපි මේ භව ගමන යනවා. ඔන්න ඔය යන භව ගමන මා කරන්න එපා කියන දෘෂ්ටියක් ඇති වෙනවා. ඒ දෘෂ්ටිය ඇති වෙන්නේ අර සක්කාය දිට්ඨිය නැති වුණා. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයට යමෙක්පත් වෙන්නේ සෝතාපන්න වුණා. සෝතාපන්න වෙනකන් කිසිම කෙනෙක් ආර්ය අෂ්ටාංග මාර්ගයට එන්නේ නැහැ. සාරිපුත්‍රයන් වහන්සේ සාස්ත්‍රුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි සෝත කියනවා. කුමක් හේයින් සෝතද? එතකොට මේ සෝතාපන්නේ ඉත සාස්ත්‍රුන් වහන්සේ කියනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට සෝත කියනවා. එහෙනම් යමෙක් ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණුණා නම් අන්න ඒ කෙනාට කියනවා සෝතාපන්නයි කියලා. එහෙනම් දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඕන වෙන්නේ කාටද? සෝතාපන්නයන්. ඒකයි කියන්නේ පිළිදෙලි ධර්මියෝ විසින් ධර්මියෝ වඩනවා. දැන් මම පෙන්නන්නම් වැඩිලා යන්නේ නැහැ. දැන් අර ලෝකයේ සාරයි කියලා මුලා දෘෂ්ටියෙන් අයින් වුණා. එතකන් හිතාගෙන ලෝකයේ හරි සාරයි මම මේ ලෝකයේ සැරිසරන්න ඕනේ කියලා ලෝකයේ සුභයි කියලා හිතාගෙන හිටියා. ඒ දෘෂ්ටි වලින් අයින් වුණාට පස්සේ දැන් මෙයාට ඇති වෙලා තියෙනවා මේ අවිද්‍යාව තෘෂ්ණා දෙකේ එකතුවෙන් මේ යන භව ගමන මට එපා කියලා. ඔන්න එයා සම්මාදිට්ඨියටපත් වුණා. දැන් ඔක පාලියෙන් කියනවා නම් සාස්ත්‍රුන් වහන්සේ කියනවා කතංච වික්කවේ සම්මාදිට්ඨිය. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදා ඥානං අයං උච්චති වික්කවේ සම්මාදිට්ඨිය. ඒ කියලා කිව්වේ දුක කියන්නේ මොකක්ද කියලා දැනගත්තා. දැන් ඒකත් හොඳ විග්‍රහයක් කරගන්න. දුක්ඛේ ඥානං මොකද්ද මේ දුක්ඛේ ඥානං කියන්නේ? දුක වේද. එහෙනම් මේ දුක කියන එක විඳින්නත් පුළුවන් අවබෝධ කරගන්නත් පුළුවන්. එතකොට ඔන්න අහනවා දුක වේද දුක්ඛාරය සත්‍ය වේද? එහෙනම් දුක්ඛාරය සත්‍ය දුක්ඛාරය සත්‍ය වේ. දුක නොවේ. ඔන්න දීපු උත්තර. දුක වේ දුක්ඛාරය සත්‍ය නොවේ. එහෙනම් දුකයි දුක්ඛාරය සත්‍ය කියන්නේ දෙකක්. ඔය දෙක හරියට තේරුම් ගන්න. මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම දුක් විඳිනවා. එතකොට එහෙනම් දුක කියන එක පනවන්නේ වේදනා චෛතසිකයෙන්. සාතුරුන් වහන්සේ කියනවා විඳින්නාට දුක පනවන්නේ. විඳින කවුරු හරි ඉන්නවා නම් ආන් ඒ කෙනාට දුක පනවනවා. එන්නේ යාට දුකක් කියනවා. නමුත් දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ අර දුකට නෙමෙයි. දුක පිළිබඳ ඥානයක් තියෙනවා. දුකක් තියනවා කියන ඥානයක් ඒක පැටහෙනවා තමයි. ඒක දැනුනේ නැත්තම් ඔබ නිවන් දකින්න එළඹීද කවදාද? නෑ. දැන් පොඩි ළමයෙක්ගෙන් අහන්න. හොඳට අම්මා තාත්තගේ ඇතුලේ හැදිලා කන්න බොන්න වෙලාවෙ ළඟට හැදිලා එහෙම ළමයේ හොතෙන් පුතේ දුකයිද? උන් කියන්නේ නෑ. අඩුම තරමේ ඒක දුක විඳලවත් නෑ. ඒක නිසා ඒක කියනවා දුක නෑ කියලා. එහෙනම් කවුරු හරි කෙනෙකුට දුක්ඛ ආර්ය සත්‍ය වැටහුනේ නැත්තම් ඒ කෙනා ඒ දුකට හේතුව හොයයි. දැන් ඔබට යමක් දුකයි කියලා තේරුනේ නැත්තම් ඒකෙන් ගැලවෙන්න උත්සාහ කරනවද? දැන් මේ අපිට දුකයි කියලා තේරෙන නිසා නේද මේ ගැලවිලා යන්න හදන්නේ. දැන් දුකයි කියලා තේරුනේ නැත්තම්
මේ භව ගමන දුකයි කියලා තේරුනේ නැත්තම් භව ගමන නවත්තන්න උත්සාහ කරන්නේ නැහැ කවුද? ඒකයි කියන්නේ දුක්ඛේ ඥානං. ඒ දුක්ඛේ ඥානං ලැබෙන්න ඕනේ. එතකොට බලනවා දුක්ඛ සමුදය ඥානං. මොකද්ද මේ දුකට හේතුව? මේ දුකක් තියෙනවා දුකට හේතුවක් තියෙනවා. අන්න ඒක බැලුවා. මේ එකක්වත් ප්‍රත්‍යක්ෂ කරලා නැහැ තාම. සෝතාපන්නය. දුක පිළිබඳ ඥානයක් තියෙනවා. දුක්ඛ සමුදයක් තියෙනවා. මේ දුක සමුදය වෙන ආකාරයක් තියෙනවා. දුකට හේතුවක්. ඒ වගේම මේ දුක නැති කරන්නත් පුළුවන් බව තේරුම් ගන්න. ඒකත් හරි වැදගත්. දුක නැති කරන්න බැරි නැති මොනවා කළා වැඩක් නැහැ නේද? ඉඳගෙන ඉන්නේදී. දුක නැති කරන්න පුළුවන් බවක් දන්නවා. දැනගන්නවා. දුක නැති කරන මාර්ගයක් තියෙන බවක් දැනගන්නවා. ඔන්න ඔය හතර මනාකොට දැනගත්ත කෙනා තමයි සෝතාපන්නයා. ඔය තව ආකාරයකින් සෝතාපන්නත්වයට අර්ථ දැක්වුවා. මේ සම්මාදිට්ඨියටපත් වෙච්ච කෙනා සෝතාපන්නයා. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනිය පටිපදාය ඥාන. ඒ ඥාන කොටස වැටහෙනවා. හැබැයි ওই ඥාන කොටස වැටහෙනකොට ওই ඥානය ඒවන් ත්‍රිපරිවර්තන ද්වාදසාකාරං යථා භූතං ඥාන දර්ශනං දුවිසුද්ධං අහෝසි. ඒවල වට තුනයි ආකාර 12ක් තියෙනවා. ඒකෙන් සෝතාපන්නයාට වැටහෙන්නේ පළවෙනි තුන විතරයි. මේ පළවෙනි හතර. ඒ කිව්වේ දුක්ඛේ ඥානං වැටෙනවා. එතකොට ඒකේ ඒ දුක්ඛේ ඥානං වල තියෙනවා තුන් ආකාරයි. ඒකම ත්‍රිපරිවර්තන කියලා කිව්වේ ඒකයි. වට තුනකට යනවා මේක. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන. මුලින්ම සත්‍ය ඥානයට එනවා. ඒ කියන්නේ මෙහෙම මේ දුක්ඛාරය සත්‍යයයි යමක් තියෙනවා කියලා දැනගන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ ඒ දුක්ඛාරය සත්‍ය පිළිසිඳ දැනගැනීම උදෙසා වෙහෙස වෙනවා. එයාට කියනවා සේක පුද්ගලයා කියලා. මේ දුක පරිපූර්ණයෙන් පිළිසිඳ දැනගත්තා කියලා ඥානයක් පහළ වෙනවා. අන්නේ උත්තරය අරහතුමා. ඒක තමයි කෘතඥාන කියලා කියන්නේ. කළ ඉවර බව දැනගත්තා. තියෙන බව දැනගත්තා. කරගෙන යන බව දැනගත්තා. කළ ඉවර බව දැනගත්තා. ඔන්න ඔක තමයි වට තුන. දැන් ඒකෙන් අපි කතා කරමු පළවෙනි වටේ. එතකොට මොකද්ද සත්‍ය ඥානය දැනගන්න. දුක පිළිබඳ. දුකක් තියෙනවා. දැන් අපි මෙච්චර වෙලා කතා කරේ දුකක් තියෙන බව දැනගත්තා. ඇයි? හේතුන්ගෙන් හැදිච්ච වස්තුන් හේතු නැතිවම නැති වෙලා යනවා. එහෙනම් හේතුන්ගෙන් හැදිච්ච වස්තු ඒකාකාරව අපිට දුක දෙනවා. එහෙනම් දැන් අපි මේ කය හැදිලා තියෙන්නේ හේතුන්ගෙන් හේතු නැති වෙච්ච ගමන් මේක ඉවරයි. හිත හැදෙන්නේ හේතුන්ගෙන් ඒක නැති වෙච්ච ගමන් ඒක ඉවරයි. එහෙනම් හැම එකක්ම හැදි එන්නේ හේතුන්ගෙන් සම්භූත වෙවි යන ක්‍රමවේදය. එහෙනම් හේතුන්ගෙන් සම්භූත වෙවි යන්නේවා හේතු නැති වෙනකොට නිරුද්ධ වෙවි යනවා. එහෙනම් මේ මහා දුක් ගොඩක තමයි ඉන්නේ. එතකොට බැලුවා එහෙනම් මේ දුකට හේතුව මොකක්ද? දුකට හේතුව අනිච්ච නෙමෙයි. දුකට හේතුව මොකද්ද? තණ්හාව. තණ්හාව කියන්නේ මොකද්ද? තණ්හි හාවි. ඒ තන හා වෙනවා. තමන්ගේ වදනේ තියනවා කියලා දෘෂ්ටි ආපු ගමන් හා වුණා. ඒක නම් ෂෝක් කියලා හා වුණාට ගන්න. තමන් අකමැති වලට හා වෙන්නේ නැහැ කවදාවත්. වදනේ තියනවා කියලා දැනෙච්ච ගමන් හා වුණා. එහෙනම් ඔන්න හා වෙන ක්‍රමවේදයක් තියෙනවා. එහෙනම් ඒ තැන්නේ හා වෙනවා. ඒ ඔන්නෝක තමයි දැන් දුකට හේතුව. අල්ලගත්ත එක. සියල්ල දුකයි කියන්නේ ඒකයි. සියල්ල දුකයි. තමන් විසින් අල්ලගත්ත ටික දුකයි. අල්ලගත්ත කියන්නේ අරුණා. අලු වුණා තමයි අරුණා මේ. අල්ලගත්ත. හා වුණා. ඔය හැම වචනයකම එක අර්ථය තියෙනවා. එහෙනම් හා වුණා ගමන් ඔන්න දුකයි. දැන් දුකට හේතුව දැනගන්න. දැන් දුකට හේතුව දැනගත්තට වැඩක් නැහැ. දැන් දැනගන්න ඕනේ තව එකක් මොකක්ද? එහෙනම් දුක නැති කරන්න මොකද්ද කරන්නේ? අන්න සාතුරු මාර්ග. හා වීමෙන් නම් දුක නැති වෙන්නේ. මොකද්ද කරන්නේ? හා වෙච්ච එක කලව ගන්න. එතකොට දුක නැති වෙනවා. එහෙනම් හා වීමෙන් දුක ඇති වුණා නම් හා වෙච්ච එක ගලව ගත්තාම හරි. යෝතස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුක්තිය යනවා. එහෙනම් අර කියපු තණ්හාව ඉතිරි නැතුව ශේෂයක් නැතුව සියල්ලම ගලවලා අයින් කරන්න. ඒක බිඳුවක්වත් නෑ. ඒක පාරක්වත් හිටලා නෑ. සියල්ලම ගලවලා අයින් කරන්න. අන්න එතන හට ගන්න මොකද්ද? නිවන. එහෙනම් දැන් ඔන්න අර දුකින් නිදහස් වෙන්න. එතකොට ඒක ගලවන්න ලේසි නෑ. දැන් හරියට මේක ප්ලග් පොයින්ට් එක ගන්න. ප්ලග් පොයින්ට් එකක් තියෙනවා. ඕකට ප්ලග් එකක් ගහලා තියෙනවා. ගහලා තියෙනකොට කරන්ට් එක වදිනවා. දුක නිවේ. දැන් මෙතනින් වයර් එකක් දාලා තියෙනවා. ඔන්න දැන් මේ උපමාවෙන් හොඳට තේරුම් ගන්න මේ කියන්නේ. වයර් එකක් දාලා තියෙනවා ප්ලග් එක ගන්න ස්විච් එකක් දාලා. ඔබ යනකොට සරලව පෑගිලා එකපාරට කරන්ට් එක වදිනවා. දැන් ඕක දුකක් කියලා ඔබ ඉස්සර දැනගන්නවා. කිති කෑනවා වගේ කියලා හිරු දැන්නොත් එහෙම මොකද? මේ දුකෙන් නිදහස් වෙන්නේ නැහැ.
ඔන්න දැන් මේක පා කරනකොට සටසට ගාන කරන්ට් එක වැදිලි ඉවර වෙලා ඔන්න දැන් දුක බව දැනගත්තා. දුක බව දැනගත්ත ගමන් බැලුවා දුකට හේතුව මොකද්ද කියලා. දුකට හේතුව මොකද්ද? මේක ප්ලග් කරලා තියෙන්නේ. ඊට පස්සේ බැලුවා දුක නැති කරන්න මොකද්ද කරන්නේ? දුක නැති කරන්න නම් මේ ප්ලග් එක අන්ප්ලග් කරන්න ඕනේ. ගලවන්න. ඊට පස්සේ බලනවා මේක ගලවන්න මාර්ගය මොකක්ද? අපි තුන ඇඳ දෙකක් එහෙම දාලා හයි කරලා තියෙනවා. ඊට පස්සේ මාර්ගය බලනවා මොකද්ද මාර්ගය? ස්ක්‍රූ ඩ්‍රයිවර් දෙකක් අරගෙන මේක ගලවල තාම මේ දෘෂ්ටිගතව යන්නේ මේ දෘෂ්ටියෙන් බලන්නේ මේ ඔක්කොම. මේ තාම මේ ඇඳ ගලවනවා එහෙම නෙමෙයි. ඒ කෘත්‍ය ඥානයෙන් තමයි ඇඳ ගලවන්නේ. දැන් මොකද කරන්නේ? මේ ඇඳ දෙක මෙහෙම ගලවලා මේක ඉස්සරහට ඇද්දනම් මේක ගැලවෙනවා. ඔන්න සෝතාපන්න. දැන් නිවන දැකලා නැද්ද? දැන් මේ නිවන දැකලා. ඒකෙන් කරන්න ඕනේ ටික දන්නවනේ. එහෙනම් දැන් දහසක් නැයි ප්‍රතිපන්නික නැද්ද? ඉතින් බලන්න ධර්මයේ කොහෙද කියලා නොගැලපෙන ගන්න තියෙන්නේ. අතක්කාවචරයි මේක. දැන් ඔන්න හරි. දැන් දැකගත්තා මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් කෘත්‍ය ඥාන කොටසට ගියොත් දැන් මොකද කරන්නේ? දැන් ඔන්න අර ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් අරගෙන ඔන්න ස්ක්‍රූ දෙක අන්ස්ක්‍රූ කරලා මේ පැත්තට අන්ස්ක්‍රූ කරලා ඉවරලා මේක අදිනවා. ඔන්න ඇද්දට පස්සේ දැන් දුක නැහැ කියලා දැනගන්නවා. එහෙනම් ඔහොම තමයි ඔය ඥාන තුන වැටහිලා ඉන්නේ. මේක දැන් පළවෙනි ඥානය ගැන වැඩිපුර කතා කරගෙන ගියොත් දැන් ඔබට එහෙනම් තේරෙන්න ඕනේ දුකක් තියෙන බව ඉස්සෙල්ලා. එහෙනම් දැන් මේ පාත්පස පෙනෙන හැම දෙයක්ම Tamanට දුක ගෙන දෙන ආකාරය ගැන දැනගන්න. ඒකයි මම කිව්වේ ඒක නැතුව මොනව කරන්නත් යන්න එපා. සාතුන් වහන්සේ කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිතා කරන්න කියලා. නිවන්නයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිතා කරන්න. භාවයේ තබ්බන්ති මේ වික්කවේ කියලා කිව්වේ. භාවනා කියන එක දැන් වල තිබුණාට සාතුන් වහන්සේ කිව්වේ මොකද්ද? භාවිතා කරන්න. භාවිතා කරන්න. භාවයේ තබ්බන්ති මේ වික්කවේ. එහෙනම් දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවිතා කරන්න නම් කලින් ආර්ය අෂ්ටාංගික මාර්ගයට එන්න ඕනේ. ඇවිදින්න ඉවර වෙලා ධර්මියෝ විසින් ධර්මියෝ පුරවෙන්න අරින්න ඕනේ. අපි බලමු පිළිවෙල නැහැ. දැන් එහෙනම් ඔන්න දුකක් තියෙන බව දැනගන්න. ඒක දැනගත්තේ නැත්නම් තාම ආර්ය අෂ්ටාංගික මාර්ගයට එම සුදුසු නැහැ. ඉතින් ඒක දැනගන්න ඕනේ. එහෙනම් හාත්පසම බලන්න හැම එකක්ම බලන්න. Tamanට පේන දැනෙන හැම දෙයක් දිහාම බලන්න Tamanට දුක කියන හැටි. එහෙනම් හැම දෙයක්ම අල්ලගත්ත පමණින් දුකෙන් නම් කෙලවර වෙන්නේ මේ ලෝක දුකක් තියෙන බව අවබෝධ වෙනවා. දුක්ඛම් බයක් තියෙන කියලා කිව්වේ ඒක. දුක බයාර්ථයෙන් දකින්න කිව්වේ. දුක බයාර්ථයෙන් දකින්න බය කියලා කියන්නේ කියන්නේ භවයට අය වෙනවා. එහෙනම් මේ භවයට අය වීමම මහ දුකක් ලෙස දකින්න කියලා කියනවා. ඔන්න ඒක අර්ථයක් ඒකට තියෙනවා. ගැඹුරු අර්ථයක්. බය කියලා කියන්නේ මොකද්ද? භවයට අය වෙනවා. එහෙනම් බයෙන් ශෝකයෙන් තොර තැන කොහෙද? නිවන. ඒකේ භවයට අය වෙන්නේ නැති තැන. යම් තැනක භවයට අය වුණා නම් බය හිතෙන්නේ නැද්ද? හිතෙනවා. මේ රටේ වීසා එකක් තියෙන මේ රටේ එන්න ආසාවෙන් එන්නේ ඒක. ඉමිග්‍රේෂන් එක ගාවින් එනකොට බය නැද්ද? ඇයි මේ භවයට අය වෙලා ඉන්න කෙනා හැමදෙස්සෙම බයෙන් නේද ඉන්නේ? ඒක තමයි ක්‍රමය. තාත්තා කියන භවයට අය වුණොත් එහෙනම් මොකද වෙන්නේ? තාත්තා කියන භවට අය වෙනවා. එතකොට මොකද වෙන්නේ? දරුවෙක්ගේ විනාශයකදී එහෙම මහ දුක හට ගන්න පටන් ගන්නවා. මහ වයහින් ඉන්න හැමතිස්සෙම. ඇයි? දරුවෙකුට මොනවද වුණොත් එහෙම තාත්තා කියන භවට ප්‍රශ්නේ. දැක්කද? එහෙනම් මේ දුක්ඛම් බයක් තියෙනවා. මේ භවයට අයවීමේ ක්‍රමවේදය මහ දුකක් ලෙස දකින්න. එහෙනම් ඒක මොහොතක්වත් ඒ දෙසට නැඹුරු වෙන්න එපා. භවයට අය වෙන ක්‍රමවේදය. දුක්ඛම් බයක් තියෙනවා. එහෙමනම් දැන් හාත්පසම මේ තියෙන ස්වභාවය දැකගත්තා. ඔන්න ඊළඟට වැටහෙනවා මේ දුකට හේතුව මොකක්ද කියලා. ඒක වැටහිලා යන්න ඕනේ Tamanට. දුක තේරුම් ගත්තා නම් තමයි දුකට හේතුව වැටහෙන්නේ. නැතුව වැටහෙන්නේ නැහැ. දුකක් තියෙන බව දැනගත්තා නම් තමයි දුකට හේතුව බලන්නේ හැමතිස්සෙම. ග්‍රහාපලයේ කියන දුක දන්නවනේ. ඒකට හේතු හොයනවා ඊට පස්සේ. ග්‍රහාපලයේ කියන දුක තේරෙන්නේ නැත්නම් මොකද? ඒකට හේතු හොයන්නේ නැහැ කවදා. එහෙනම් ඔන්න හේතුව වලුවා හේතුව තමයි තණ්හාව. වෙන එකම හේතුවක් නැහැ. තණ්හාව. ඒ තන හා වෙන ස්වභාවය. ඒක තමයි හේතුව. එහෙනම් ඒ තන හා වෙන ස්වභාවය නම් හේතුව. දැන් බලනවා මේක අයින් කරගන්න ක්‍රමය මොකක්ද? එහෙනම් මේ තණ්හාව අයින් කරගන්න. දැන් මෙයාගේ මාර්ගයේ ඔන්න ඔය තුගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ එහෙනම් මේක අයින් කරගන්න ක්‍රමයේදී ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් මේ දෘෂ්ටිය දැන් පහළ වෙලා තියෙනවා මෙයාට සම්මා දිට්ඨිය කියලා. එහෙනම් අවිද්‍යාව තෘෂ්ණා නැසන දෘෂ්ටිය පහළ වෙලා තියෙන්නේ මෙයාට. ඔය දෘෂ්ටියෙන් ඉන්න කෙනාට ඊළඟට මොන සිතුවිලිද පහළ වෙන්නේ? මේ කෙනාට පහළ වෙයිද? අල්ලපු ඉඩමත් ගන්නවා. අරගෙන ගෙවල් දෙකක් විතර හදා ගන්නවා. ඒවල දැන් මෙයාට පහළ වෙන්නේ. ඒව පහළ වුණා මේකට එන්න කලින්. ලෝකයේ සාරයි කියලා හිතාගත්ත කොටේ සාර වූ ලෝකේ
විශාල කොටසක් කඩා ගන්න ඕනේ කියලා තමයි කටයුතු කරන්නේ. දැන් ලෝකයේ අසාරයි නිවනම සාරයි කියලා වැටහිලා තියෙනවා. දැන් මෙයාට එනනම් නිවන් මාර්ගට යොමු වෙච්ච දහමක් තියෙනවා මිසක් හිතේ. නිවෙනින් එපිට තියෙන එකක් නැහැ. එහෙනම් දැන් මෙයාට හිතෙන්නේ මොනවද? අව්‍යාපාද සංකල්ප. අවිහිංසා සංකල්පන. නෙක්ඛම්ම සංකල්පන. අව්‍යාපාදයේ කිව්වේ කිසිම තරහක් හිතට එන්නේ නැහැ මෙයාට. ඉතින් තරහෙන් මොනව අල්ලන්නද මේ ලෝකේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙච්ච මේ ලෝකේ, අසාර අසුභ වෙච්ච මේ ලෝකේ මම මොනවයි කියලා අල්ලන්නේ? මේක මට ගන්න බෑ ඔබ ගනින් එහෙම. මම මොනවයි කියලා අල්ලන්නේ ලෝකේ. ඔන්න ඔය හැඟීමෙන් තමයි යා කටයුතු කරන්නේ හැමතිස්සෙම. අර උදේ පාන්දර බල්ල රංචුවක් ගාවට මස් කට්ටක් දැම්මම බල්ල රංචුව ඔය මස් කට්ටට පොර කාලා එකෙක් මේ පෙරාගෙන ඉවරලා එකෙක් යන්තම් මස් කට්ට අරගෙන දුවනවා. අන්තිමට උට මස් කට්ටෙන් ඵලයක් තියෙනවා. එන්නේ ඒ බව අවබෝධය. ඒක නිසා පිටුදිනේ කවදාක්වත් මේ සෝතාපන්න වෙච්ච පුද්ගලයා ඔය බලු පොරේට වදින්නේ නැහැ. බොහෝම සාමගාමී ජීවිතයක තමයි මෙයාගේ ගතිගුණ යන්නේ. එතකොට මෙයාට කවදාකවත් තව කෙනෙක් තලලා පෙරලා විනාශ කරන්න හිතෙන්නේ නැහැ. ඇයි මේ අසාර අසුභ වෙච්ච ලෝකෙම මොනවට මේ තව මිනිස්සු තලන්නේ? මොනවට හොරවල වංචා කරන්නේ? ඔන්නේ හැංගීමේ ඉන්නේ. එහෙනම් දැන් මෙයාට එහෙම සිතුවිලි පහළ වෙන්නේ. එහෙනම් අවිහිංසා සංකල්පනා තමයි මෙයාට පහළ වෙන්නේ. අනේ මේ අය නිබ්බාන පරමසුඛයෙන් සුඛිතතර වෙනවා. අනේ උඹත් නිවන් දකින්නවා. ඔය ආදී වශයෙන් අවිහිංසා සංකල්පනා පහළ වෙනවා. නෙක්ඛම්ම සංකල්පනා පහළ වෙනවා. මෙච්චර කල් පහළුනේ මොනවද? කාම සංකල්පන. දැන් කාමයෙන් නික්මීමට පහළ වෙනවා සිතුවිලි. හැමතිස්සෙම. නෙක්ඛම්මයේ කිව්වම එකපාරට සිවුරු කරලා දාලා යන එකම නෙමෙයි. මේ සිවුරු දාගෙන යන එක නෙමෙයි නෙක්ඛම්මයේ කියලා කියන්නේ. එතනත් නෙක්ඛම්මයක් තියෙනවා. නමුත් නෙක්ඛම්මයේ කියලා කියන්නේ මෙච්චර කල් කාම අරමුණු එන්න ගන්න. ඒ ආපු අරමුණු වලට ඔහේ එන්න දුන්නා. කාම මොකක්ද ලස්සන දෙයක් දැක්කට පස්සේ ඒක දිහා බලාගෙන කාම අරමුණු එන්න දීලා කාම අරමුණු වල සංතරපණේ වෙවි ඒ කාම ස්පර්ශයන් ලැබලා හිටියා. දැන් එහෙම ඒව නැහැ. එහෙම එකක් එනකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකෙ මොකද්ද? ඉස්සර කෙල්ලෙක් දැක්කම ෂෝක් නේද බං නියමයි නේද බං කියලා කියන්නේ. දැන් කියන්නේ මොකක්ද? හයියෝ බලන් හේතුන්ගෙන් හටගත්ත ගන්නේ ඔය ලස්සන හේතුන්ගෙන් හටගත්ත ගන්නේ බං. ඕකට දැන් කවුරු හරි කරලා ගැහුවොත් මේ මූණේ පැත්තක් කඩලා යනවනේ ඉවරයි ඔක්කොම. එන ඕක ගෙදරෙන් ගිහලා මම මොනව කරන්නේ? ඔය කියන්නේ දැන් නහරයක් තිබුණොත් එහෙම දරබඩා ගාලා ඔය නැද වැටෙනවා. ඉතින් ඉහර මුළු ජීවිත කාලේ වංශභාගය නේ. හිලිකාලයිල කොයි වෙලේ වර්ධනය වෙයිද දන්නේ. ඉතින් ඔහොම දේවල් ඉතින් මෙච්චර කාලෙම වැහිලා තිබුණා. ආනේ හරි ලස්සන. අරයි ගන් ගෙදර. යෑනි කටට ගියා මිනිහා ගිහලා තු වැටෙනවා. ලස්සන ඉහළ ගෙදර ගන්නවා. එහෙම ඒව වෙන ඕනේ තරම්. නමුත් දැන් අර දැක්මටම එහෙම හිතන්නේ නැහැ කවදා. හොඳට බැලුවා. ඇත්ත නේද? මේකේ මොන හරියද? එහෙනම් අර එදා කාම සංකල්පනා පහළ වුණාට දැන් කාම සංකල්පනා නෙමෙයි ඒ කාමයෙන් නික්මීම තමයි දැන් එන්නේ ඔළුවට හැමතිස්සෙම. නෙක්ඛම්ම සංකල්පනා පහළ වෙනවා. දැන් එහෙනම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප. දැන් සම්මා සංකප්ප බලෙන්ද වැඩි. නෑ සම්මා දිට්ඨියටපත් වෙච්ච කෙනාට එන සිතුවිලි ඒව. ලෝකේ අසාරයි මේ අසාරෝ ලෝකේ මේ යන බව ගමන මට එපා කියන මේ දෘෂ්ටියක් තියෙන කෙනෙකුට ඊළඟට පහළ වෙන්නේ කව ගෑණියෙක් ගන්න ඕනේ. ඒ ගෑණි තියාගෙන තව හොර ගෑණියෙකුත් ගන්න ඕනේ කියලා. එහෙම ඒවා නෙමෙයි මෙයාට දැන් පහළ වෙන්නේ. දැන් හොඳට බලන්න මේ කියන ඒවා. බලෙන් කරන්න බෑ මේ. ගොඩක් අය බලෙන් තමයි කරන්නේ. ඒක කිව්වේ අර බලෙන් භාවනා කරන්න යනවා. සමාධියටයි ඒක ඕනේ. භාවනාව කියනකොට. මේවා දැන් ධර්මයේ විසින් ධර්මයේ පවත්වනවා. එක ස්ටෙප් එකකින් ස්ටෙප් එකකට නගින්න. මේකට නගින්න මෙතන ස්ටෙප් එකක් නේද හදලා තියෙන්නේ. මොකටද හැදෙන්නේ? මේක හදව මහතුරු කියන්නේ මේක හැදුවේ මොකටද? මේකට අඩිය තියලා මේකට නගින්න නේද කොන්ද කඩා ගන්න. එහෙනම් මමත් කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අඩියෙන් අඩියට එන්නේ. ඉස්සෙල්ලා සෝතාපන්න. ඊට පස්සේ සෝතාපන්නයාට පහළ වෙන සංකල්පනා සාමුලින්ම වෙනවා. ලෝක සත්‍යයට පහළ වෙන ඒවා නෙමෙයි. නෙක්ඛම් මේමයි පහළ වෙන්නේ. ලස්සන රූපයක් දැක්කම ලස්සන හඬක් ඇහුණා. ඉස්සෙල්ලා යෝතිපාල මහත්තයාගේ සින්දුවක් එනකොට හරි ආස වෙනවා. නමුත් සෝතාපන්න ඵලයටපත් වුණාට පස්සේ යෝතිපාල මහත්තයාට බැන බැන යන්නේ නැහැ. සෝතාපන්න ඵලයටපත් වුණාට පස්සේ අනේ ඕව අහලා මොනව කරන්නද? දැන් මම මෙතන කල් ඇහුවා කියලා මට මොනවද උගෙන් ලැබුණේ? මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකෙ මේ මොහොතින් මොහොත මාව දිර යනවා. මොයේ මේ යනවා. මම මොනව කරන්නද ඕක? ඔන්න ඔයගේ සංකල්පනා පහළ වෙන්නේ. එහෙනම් දැන් නෙක්ඛම්ම සංකල්පනා පහළ වුණා. ඔතන ඉන්න කෙනා දැන් ඔන්න සම්මා දිට්ඨි සම්මා සංකප්ප හරි. දැන් මෙයා මොන වගේ වචන කතා කරයිද? දැන් බොරු කියයිද මෙයා? ඉස්සර බොරු කිව්වේ ඇයි? මේ සාර වූ ලෝකේ කොටහක් කඩා ගන්න නම්
බොරු කියලා හරි, කේලම් කියලා බිඳෝලා හරි, පරුස වචනේ කියලා පහත් කරලා හරි, හිස් වචන කියලා මුලා කරලා හරි. ඔය මොනෝම හරි ක්‍රමවේදකින් මේක ලබා ගැනීමේ කටයුත්තක හිටියේ. දැන් මේ වටින කමක් නැති මේ ලෝකෙ මම මොනව ගන්නද? එහෙනම් මොනවට බොරු කියන්නේ? මොනවට බොරු කියන්නේ? ඔන්න ඔය තැනට එනවා. එහෙනම් දැන් මෙයාගේ අතින් බොරු කියවෙන්නේ නැහැ. කේලම් කියවෙන්නේ නැහැ. පරුස වචන කියවෙන්නේ නැහැ. හිස් වචන කියවෙන්නේ නැහැ. දැන් පරුස වචන කිව්වහම තව කෙනෙක්ගේ හිත කඩා හැලෙන වචන වලට තමයි පරුස වචන කියලා කියන්නේ. තව කෙනෙක්ගේ හිත කඩා හැලෙන වචන. උඹ කියන වචනේ සමහර වෙලාවට පරුස වචනයක් වෙන්න පුළුවන්. හැබැයි ආදරයෙන් උඹ කියලා කියනවා ආච්චිවල. අනේ පුතේ උඹ යන ගමන් මට මේක ගෙනත් දියම්ක පුතේ. නෑ එතනත් උඹ කියලා කිව්වා. හැබැයි ඒක පරුස වචනයක් නෙමෙයි. මොකද ඒක අහද්දි තව කෙනෙක්ගේ හිත පරු වෙන්නේ නැහැ. පරු වෙනවා කියන්නේ මොකක්ද? හොඳට මේ තරුණ මේ හොඳට තියෙන වෙලාවෙදී මක් වෙලා යනවාද? විනාශ වෙලා යනවාද? පරු වෙනවා කියලා කියන්නේ. හොඳට මේ විද්‍යාමාන වෙන වෙලාවෙදී විනාශ වෙලා යනවා. අර විපරිණාමයට ගිහිල්ලා විනාශ වෙනවද නෙමෙයි පරු වෙනවා කියන්නේ. දැන් ගෙඩියක් පරු වෙනවා කියන්නේ අපි කියන ඔය අමගෙඩිය පරු වෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේ ඉඳිලා කුණු වෙලා ගිහිල්ලා නෙමෙයි. අර හොඳ මේ ගැටේ තියෙන ගැටාවේ තියෙන වෙලාවෙ මක් වෙලා ගිහිල්ලාද? ඒක නිකන් පාවිච්චි කරන්න බැරි මට්ටමට විනාශ වෙලා ගිහිල්ලා. එහෙනම් තව හිතක් පරු කරන වචන තියෙනවා. ඒක මේ උඹ කියන වචනේ පුළුවන් එහෙම කරන්න. උඹ ඵලයේ යන්නේ කොහොම කියනවා. දැන් ඕකෙන් තව කෙනෙක්ගේ හිත පරු වෙනවා. එහෙම වචන මෙයා පාවිච්චි කරන්නේ නැහැ. ඉස්සර කළා. ඇයි කළේ? මේ සාරෝ ලෝකේ. මේක මේ අරක ගන්න ගියාම මූ වෙනවනේ ඕකට ගම්මට ඇඟිලි ගහන්නේ මේකට. එතකොට මොකද කියන්නේ? දැන් ඵලයේ යන්නේ කොහෙද? ගහනකොට පයික බෙල කල්ලයන් ආදී වචන කියනවා. දැන් ඒව කියන්නේ නැහැ. ඇයි? මේ මොනව ගන්නද මම මේකේ? දැන් එහෙනම් ওই වචන එකක්වත් කතා වෙන්නේ නැහැ. දැන් එහෙනම් මට කියන්න සම්මා වාචා කියන එක පිරුණේ බලෙන් නෑ ධර්මයේ විසින් ධර්මිය පුරුදු ඊළඟට සම්මා කම්මන්ත දැන් ඉස්සර නම් මේ සාර වූ ලෝකයක් කියලා හිතාගෙන කටයුතු කරන වෙලාවේදී පුළුවන් තරම් උත්සාහ කළා ප්‍රාණඝාත කරලා හරි Tamanට ඕනේ දේ ගන්න අදත්තා දාන කරලා හරි Tamanට ඕනේ දේ ගන්න එහෙම බැරි නම් කාම සේවනයේ යෙදිලා හරි Tamanට ඕනේ දේ ගන්න. ඔය කරුණු කාරණා කරන්න හිතාගෙන හිටියා. නමුත් දැන් මෙයාට මේක ආයි ගන්න හරියක් නැති බව වැටහිලායි තියෙන්නේ. එහෙනම් ප්‍රාණඝාත කරලා මට මේ ලෝකේ ගන්න දෙයක් නැහැ. හොරමර වංචා කරලා මට මේ ලෝකේ ගන්න දෙයක් නැහැ. දුරාචාරයේ යෙදিলা මට මේ ලෝකේ ගන්න දෙයක් නැහැ. ඔය තුනම කළත් මේ ලෝකේ කොටසන්නේ ගන්න තියෙන්නේ. එහෙනම් ලෝකේ අසාරත්වයේ වැටහිච්ච කෙනාට අරව කරලා ගන්න තරම් වටින දෙයක් මේ ලෝකේ නැහැ. ඔන්න එතනට ආවා. දැන් එහෙනම් යාට සම්මා කම්මන්තයක් වැඩුණානේ. ඒ සම්මා කම්මන්තේ වැඩිච්ච කෙනාට ඊළඟට වැඩනවා පිළිවෙලනේ සම්මා ආජීවය. මේ කටයුතු වෙනකොට සම්මා ආජීව කියලා කියනකොට සාස්ත්‍රුන් වහන්සේ කියනවා ඉදාවසෝ අරිය ශාවකෝ මිච්ඡා ආජීවම් පහය සම්මා ආජීවේන ජීවිකං කප්පේති. මේ මිත්‍යා ආජීවයෙන් බැහැර වෙනවා මෙයා. මෙච්චර කල් කරගෙන ආපු ජීවන රටාවක් තිබුණා. ඔය කියපු ඔක්කොම කරගෙන ඔය සුරා සූදු දුරාචාර කර හොරමර වංචා කර ආපු යම් ක්‍රමවේදයක් තිබුණා. ඒක තමයි ජීවිතේ කරගෙන හිටියේ මෙච්චර කාල. දැන් මොකද වෙන්නේ? අර ඕටෝමැටිකලි දැන් අර තුන කරන්නේ නේද? සංකල්පනා පහළ වෙන්නේ නෙක්ඛම්ම අවිහිංසා අව්‍යාපාද. ව්‍යාපාදයක් හිතට එන්නේ නැහැ. තව කෙනෙක්ට ගහලා මාරන්න අවිහිංසා විහිංසාවක් එන්නේ නැහැ. අවිහිංසා සංකල්පනා එන්නේ. කාම හැඟීම් එන්නේ නැහැ. එතකොට එහෙම සංකල්පනා නැහැ. ඉතින් එහෙනම් ඒකත් හරි. ඊළඟට වචනයත් බොහොම හොඳයි දැන්. ඊළඟට ක්‍රියාවත් බොහොම හොඳයි. ඔය ටික ඔක්කොම හොඳ වුණාම මෙයාගේ ජීවන රටාව හොඳ වෙන්නේ නැද්ද? දැන් එතකොට ඒක බලෙන් කරගන්න ඕන එකක්. දැන් සම්මාදිට්ඨියටපත් එක්කම උඩීම් පයින්වද සම්මා ආජීවයට. නෑ අර ක්‍රමානුකූලව හැදෙනවා ධර්මිය විසින් ධර්මිය පුරවනවා. දැන් මේ පුද්ගලයා සම්මා ආජීවේන ජීවිකං කප්පේති. සම්මා ආජීවයෙන් ඉන්නේ කියන්නේ දැන් සම්මා කරන්නේ. අවිද්‍යාව තෘෂ්ණා දෙක බැහැර කරන්න. එපා කියලා අයින් කරන්න. ජීවන පැවැත්මක් තමයි මේ ආරයය. ඒ ජීවන පැවැත්මට බහින කෙනාට ඊළඟට ඕන වෙනවා මොකද්ද? අධික වීරයක් ඒක කරන්න. අන්න යාට වීරිය වැඩෙන්න පටන් ගන්නවා. එහෙනම් සම්මා ආජීව සම්මා වායාම වැඩෙනවා. මොනවද? මෙච්චර කල නූපන් අකුසලයක් තියෙනවා නම් උපරිම උත්සාහ කරනවා. දැඩි කැමැත්තක් ඇති වෙනවා. ඒ අකුසලයේ උත්පත්දන් නැතුව ඉන්න. අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායවති ගිරියං
ආරවති චිත්තම් පග්ගණ්හාති පජහති. මේ දැඩි කැමැත්තක් ඇති වෙනවා, දැඩි වීර්යයක් ඇති වෙනවා. උත්තාන වීර්යයක් ඇති වෙනවා, නූපන් අකුසලයක් තියෙනවා. ආයි ඒ අකුසලේ පණ ගහලා ඉන්න නැති වෙනවා බලන්න. ඒ වගේම උපන් අකුසලයක් තියෙනවා. ඒ උපන් අකුසලයේ දුරු කරගන්න වග බලා ගන්න. ඒ උදෙසා වීර්යය වඩනවා දැන් මේ පුද්ගලයා. නිවන් දකින්න ඕනේ. අවිද්‍යාව තෘෂ්ණා දෙක නැති කරන්නයි මේ වීර්යය වඩන්නේ. ඔබත් දැන් වීර්යයක් තමයි වඩන්නේ. මේ කොහේ හරි තැනක රස්සාවක් කරන්න ගියාම වීර්යයක් නේ වඩන්නේ. එළියේ මේ ගිනි ගහන රස්නේ ඉතින් වීර්යය වඩාගෙන කොහොම හරි යනවා. ගිහිල්ලා රස්සාව කරනවා වීර්යයෙන්. හැබැයි ඒක සම්මා වීර්යය නෙමෙයි. හැබැයි ඒක යහපත් වීර්යයක් නෙමෙයි. යහපත් වීර්යයක්. තමන්ගේ අම්මා තාත්තට කන්න දෙන්න, දුව දරුවන්ට කන්න දෙන්න වීර්යය වඩලා හියක් හරි හොයනවා. සම්බුද්ධ ශාසනයක පූජා කරා. ඔව් අන්‍ය ශාසනයකට මොකද හරි පූජා කරා. ඒකම වීර්යය උදෙසා එහෙම කරනවා. ඒකත් යහපත් එකක්. නමුත් සම්මා එකක් නෙමෙයි. ඒක ගල්ලා සම්මා කරන්න බෑ. එහෙනම් දැන් සම්මා කිරීම උදෙසා අවිද්‍යාව තෘෂ්ණා දෙකේ එකතුවෙන් හැදෙන මේ භව ගමන නැති කර ගැනීම උදෙසා දැන් වීර්යය වඩන. එහෙනම් නූපන් කුසලයක් තියෙනවා නම් උප්පද්ද ගන්න උත්සාහ කරන්න. සෝතාපන්න කුසලයේ දැන් තියෙන්නේ. දැන් එන උත්සාහ කරනවා මොකද්ද? සකදාගාමී කුසලයේ හදාගන්න. සකදාගාමී කුසලයේ ඉන්න කෙනා උත්සාහ කරනවා අනාගාමී කුසලයේ හදාගන්න. එහෙනම් මාර්ග සහ ඵල හදා ගැනීම උදෙසා වීර්යය වඩන. එතකොට යම් කිසි මාර්ගයකට ඇවිල්ලා ඉන්නවනම් ඒක තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාමේ වැඩ පිළිවෙලකට දෙනවා. එතකොට උපන් කුසලයක් තියෙනවා. ඒක වැඩි දියුණු කර ගැනීම උදෙසා මෙහෙම මහන්සි දෙනවා. එහෙනම් දැන් ඔය කරුණු හතර කෙරෙන්නේ අර සම්මා ආජීවයේ කවුරු වෙනවා. දැන් එහෙනම් සම්මා ආජීවයෙන් සම්මා විරිය වැඩෙනවා. ඊට පස්සේ සම්මා විරිය වැඩෙන කෙනාට ඊළඟට වැඩෙනවා මොකද්ද? මොකද ඔයකට කරුණු කරගෙන යනකොට ඕටෝමැටිකලි වැටෙන දෙයක් තමයි සම්මා සතිය. අන්න සතිය දිනු වෙනවා ඊට පස්සේ. කායානුපස්සනාව වැඩෙනවා. මොකද අර වීර්යය වඩනවා කියලා දැන් කුසල් දහම්නේ වඩන්නේ අකුසලයේ යටපත් කර කර කුසල් දහම් වඩන්නේ. කුසලයේ කියලා කියන්නේ මොකක්ද? කුණු සලාහරෙන. අතීතයත් ඉස්සේ නැවතගෙන ඉන්න කුණු සලාහරෙන ක්‍රමවේදයක් තියෙනවා. දැන් අද ඔය පිනයි කුසලයයි එක්ක සමහර අය තාමත් අල්ලගෙන දඟලනවා. අපි කියලා ඉවරයි. පිනයි පින කියන්නේ මේක, කුසලයේ කියන්නේ මේක කියලා. දැන් ඉතින් සමහර වෙලාවට තවත් අල්ලගෙන දඟලනවා. පිනයි කුසලයයි කියවට ඔය දෙකම එකයි. ඔය දෙකම එකක් වෙන්නේ නැහැ කොහොම කළා. කුසල මූලපත්‍ය කියලා වෙනම පටිච්චසමුප්පාදයක් තියෙනවා. අවිද්‍යාපත්‍ය පුඤ්ඤාභිසංකාරා කියලා වෙනම පටිච්චසමුප්පාදයක් තියෙනවා. එහෙනම් කුසල මූලපත්‍ය සංකාරා කියලා එකකුයි. අවිද්‍යාපත්‍ය පුඤ්ඤාභිසංකාරා කියලා දෙකකුයි තියෙනවනේ. ඒක ඔය දෙක දෙකක් නෙමෙයි. කුසල මූලපත්‍ය කියන එක පටන් ගන්න අවිද්‍යාවෙන් නෙමෙයි. ඒක කුසල මූලපත්‍ය. කුසල මූලපත්‍ය සංකාරා සංකාරපත්‍ය විඥාන. ඒකේ අවසානයේදී ඉන්නේ මොකද්ද? වේදනාපත්‍ය ප්‍රසාදෝ ප්‍රසාදපත්‍ය අදුමොක්ඛෝ අදිමොක්ඛපත්‍ය භව භවපත්‍ය ජාති. ඒකේ ධම්මානං සමුදය හොති කියලා ඉවර වෙන්නේ. එහෙනම් ධර්මයෝ වැඩෙනවා. නිවන් මාර්ග උදෙසා අවශ්‍ය ධර්මයෝ වැඩෙනවා. ඒ කුසල මූල පටිච්චසමුප්පාදේ. හැබැයි අනිත් පටිච්චසමුප්පාදේ මොකද වෙන්නේ? ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හොති. එහෙනම් යම් පිනක් කරන්න ගිය කෙනෙකුට අන්තිමට මොකද්ද වෙන්නේ? ඒක උදෙසා හටගන්න જાතියෙන් ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයද කෙලවරක් නැති මහා දුක්ඛක්ඛන්දයකට මුහුණ දෙන්න වෙනවා. හේතුව මොකක්ද? භවයක් හැදුවා නම් જાති තියෙනවා. ඒක දිව්‍ය භවයක් කියලා ඒක බ්‍රහ්ම භවයේ ප්‍රශ්නයක් නෑ. භවයක් හැදුවා නම් જાති දිනවා, જાති හේදී ගම මොකද වෙන්නේ? ජරා මරණයට යනවා. එහෙනම් යම් තැනක උපතක් තියෙනවා නම් ජරා මරණයක් තියෙනවා. ජරා මරණයක් යම් තැනක තියෙනවා නම් එතන මහ දුකක් තියෙනවා. එහෙනම් පිටුදිනේ ඒ කියන අවිද්‍යාපත්‍ය තමයි පුඤ්ඤාභි සංකාරයවත් මේ පින් සිතුවිලි පහළ වෙන්නේ. එහෙනම් පිනයි කුසලයේ කියන්නේ දෙකක්. ඒ කාන්තෙම දෙකක්. කුසලයේ ගැන කියනකොට සාතුන් වහන්සේ කියන්නේ කුසලයක් කියලා කියන්නේ මොකද්ද? මේ භව ගමන කෙලවර කරගන්න අවශ්‍ය ධර්ම ක්‍රමවේදය. කුසලයේ කියලා කියන්නේ. ඒකයි කියන්නේ අතීතයේ තිස්සේ කරගෙන ආපු කුණු සලාහරින ක්‍රමවේදය කියන්නේ. භව ගමන නසා ගැනීම උදෙසා යම් කිසි ක්‍රමවේදයක් අනුගමනය කරනවා නම් ඒක තමයි කුසලය. එහෙනම් දස කුසලයේ මේ ඔය කියන අටමහා කුසල කියන්න මට අටමහා කුසලයේ මොකක්ද? ඉතින් කියනවා මොකක්ද? වැසිකිලි පූජා. කෙත්වතු පූජා. කොහෙන් ආවෝද දන්නේ? වැසිකිලි පූජාවන කමන්නේ නැහැ කියමුකෝ. කෙත්වතු පූජාව කොහෙන්ද ආවේ? සාතුරු වහන්සේ මේ විනය නීති වල දාලා දෙනවා කෙත්වතු බාර ගන්න බෑ කහනවා. ආවදුරවල්. මේ කෙත්වතු බෑ කියලා කියන්නේ රබර් වතුත් බෑ තමයි. අලියත්තු බාර ගන්න බෑ. ඒවට කටේම තියෙන්නේ අර මොකද්ද? චුල්ලහත්ති පදෝපම සූත්‍රය. ඒක තමයි කටේම තියෙන්නේ. නමුත් ඒක කියලා තියෙන ඒවා කරන්න කවුරුත් පේන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ.
ඒක ගෙලින්ම කියනවා ඒවා. තනකොළ ගහක් ගලවන්නේ. මේ නිවන් දකින්න ආපු කෙනා. නිවන් දකින්න තනකොළ ගහ ගලවන්නේ. ඔය කුකුල්ලු ගැටලුව ගවයෝ ආදී වශයෙන් ඒවා බාරගන්නේ නැහැ. අලියත්තු බාරගන්නේ නැහැ. නමුත් අද ලොකු පන්සලක් නම් කවුද ඉන්නෝනේ ඒ පන්සලේ? අලියෙක්. කමක් නැහැ ඉතින් ලෝක සම්මතයේ පන්සල් තියෙන්නේ නැහැ. හැබැයි මේ නිවන් දකින්න ක්‍රමවේදයේ ඒව තහනවා. කෙත්වතු බාරගන්න බෑ. කෙත්වතු මොකටද පන්සල? ඒකත් දාලා දෙනවා අටමහා කුසලයට කියලා. ඒක ඉතින් අටමහා කුසල කියන්නේ ඔය කියන ඒවා නෙමෙයි. අටමහා කුසලයේ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අරව අටමහා පින් වෙන්නේ. මහා පින් අටක් වෙන්නේ නැති එක. නමුත් අටමහා කුසලයේ කියලා කියන්නේ මොකටද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. අටමහා කුසලයේ පූර්ණ වෙනකොට උත්තමයා රහත් වෙනවා. ඒකයි තියෙන්නේ. එහෙනම් දැන් කුසලයේ කියන්නේ වෙනස් එකක්. එහෙනම් දැන් මොකද වෙන්නේ? දැන් මේ පුද්ගලයාට අර කුසල් දහම් වැඩි දියුණු කරගන්න වැඩ පිළිවෙලක ඉන්න කෙනා දැන් මොකද වෙන්නේ? මෙයා සතිය පිහිටුන. අන්න දැන් මෙයාට කායානුපස්සනාව වැඩිනවා. කායානුපස්සනාව අමුතුවෙන් වඩන්න දෙයක් නැහැ. මේ මාර්ගයේ යනකොට තියෙන කායානුපස්සනාව වැඩෙනවා මේ පුද්ගලයාට. ඒකයි මම කියන්නේ. කවුරුත් අමුතුවෙන් මම ආයි අද ඉඳලා මුසාවාද කියන්නේ නැහැ. එහෙම තැනට එන්න ආවට ඔබ කෙරෙන්නේ නැහැ. වස්තුවක් දැකලා ආස හිතිච්ච ගම බොරුවක් කියලා ඔබ දන්නේ නැද්ද? ආස හිතුණා නම් ගත්තා. ඒකයි මම කිව්වේ. මෙතන තියෙන හිමින් ගියාට කමක් නැහැ. හරියට යන්න. දුවන්න හදන්න එපා. මේකේ තියෙන ක්‍රමවේදයට යන්න. සම්මාදිට්ඨියට එන්න. ඇවිල්ලා නැති බව Tamanට දැනුණොත් ඒම උදෙසා දහම් මෙනෙහි කරන්න. ඒකට ඔය භාවනාව කියන කොටස නෙමෙයි කරන්න තියෙන්නේ. දහම් මෙනෙහි කිරීම කියන කොටස. ඒකම කරන්න. එකම දේ ලක්ෂ වාරේ කරන්න. මුල් කාලේ පින්වතුනි කරපු දේශනාවලින් 90%ක්ම අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන්නේ. සමහර මෝඩ පඬිතුයෝ කියන්න පටන් ගත්තා. අයියෝ ඉතින් බණ අහලා වැඩක් නැහැ අනිත්‍ය දුක්ඛ අනාත්මනේ කියන්නේ. අද උන් හැලිලා ගිහිල්ලා. ඔහේ අයාලේ මේ තව බණ ආහාරයෙන් අහනවා මෙහෙන් අහනවා මෙහෙන් අහනවා. නමුත් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම අහගෙන අවබෝධ කරපුවා අද දිගට යනවා. ඇයි? ඒ කොටස කල්ලි ඉවරයි. දැන් ඊටු ටික කරන්න තියෙන්නේ. ඒකද මීර වැඩි උදෙසා දිගට යනවා. ඔන්න ඕක තමයි කියන්නේ. මට බණ කියන්න පුළුවන්. ඔබ කිව්වොත් මේ මා ත්‍රිපිටකය අරගෙන අපිට ත්‍රිපිටකෙන් අහවල් සූත්‍රය කියන්න මට කියන්න පුළුවන්. මම එහෙම කතා කරන්නේ නැති හේතුව තමයි මම ධර්මයේ කතා කරන්න කියන්නේ මට වැඩ නැති නිසා නෙමෙයි. මම ධර්මයේ ඔබ මට කන්න දෙනවද මම මේ කියන්නේ? ඔබ මට ඇඳුම් දෙනවද? මම ඔබගෙන් 7-5 දෙයක් ඉන්නලා තියෙනවා. එතන මට වැඩ නැතුව නෙමෙයි. ඔබට නිවන් දකින්න. මටත් නිවන් දකින්න ඔබටත් නිවන් දකින්න. එහෙනම් සූත්‍රයක් අරගෙන මේ සූත්‍රේ මෙහෙම තියෙනවා දැන් ඔබ නිවන් දැක්කද? නෑ. එහෙනම් ධර්ම දේශනාවක තියෙන ඕනේ කොටස් ටික තමයි මම මේ ඔබත් එක්ක කතා කරන්නේ. සාස්ත්‍රුන් වහන්සේගෙන් දෙයක් අරගෙන ජීවිතේට දාලා අපි හැමෝම කතා කරනවා. මේ දේශනාව අවසන් වෙනකොට ඔබටත් හොඳයි මටත් හොඳයි. හැබැයි මම මෙතන සූත්‍රයක් කිව්වනම් එහෙනම් ඔබට ඇති වැඩකුත් නෑ මට ඇති වැඩකුත් නෑ. නිකන් අපි දෙගොල්ලම කාලේ නාස්ති කරගෙන විතරයි. ඉතින් ඒක නිසා අපි කිසි දෙයකට හදිසි වෙන්න එපා. හරියට මේක කරගන්න. එතකොට ධර්මයේ විසින් ධර්මියව පවත්වනවා. නැත්තම් මගේ හිර වෙනවා. එහෙනම් දැන් කායානුපස්සනාව අමුතුවෙන් වඩන්න දෙයක් නැහැ. අර මාර්ගයේ එන පුද්ගලයාට දැන් කායානුපස්සනාව වැඩිෙන්න පටන් අරන් ඕනේ. ඒ කායානුපස්සනාවත් එක්ක ඊට පස්සේ වේදනානුපස්සනාව වැඩෙනවා. ආය අමුතුවෙන් අද මම වේදනානුපස්සනාව තමයි වඩන්නේ. එහෙම එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. කායානුපස්සනාව වැඩිගෙන යනකොට තියෙන්නේ ඒක වේදනානුපස්සනාවට එහෙමම ස්විච් වෙනවා. වේදනානුපස්සනාව වැඩිගෙන යනකොට ඒක චිත්තානුපස්සනාවට වැඩෙනවා. ධම්මානුපස්සනාව පූර්ණේ වෙනවා. ඔය කරුණු ටික වෙනවා. ඒවා මේ අමුතුවෙන් දැන් වේදනානුපස්සනාව කියලා හදාගන්නේ මොකක්ද? වේදනානුපස්සනාව කියලා වේදනාව කියලා කියපු ගමන් ඔළුවට එන්නේ මොකක්ද? රිදෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් ඉඳගෙන ඉඳලා බලනවා කොහෙද රිදෙන්නේ කියලා. රිදෙන්නේ කොහෙද බලුවොත් ධනිස පොඩ්ඩක් රිදෙනවා. දැන් මෙහෙ කරනවා රිදෙනවා. දැන් රිදෙනවා. ඊට පස්සේ කියනවා ඒ රිදෙනවා කියලා මම මෙහෙ කළාම රිදෙන්න කියන්නේ. කායानुපස්සනාව වෙලිලා. වේදනානුපස්සනාව වෙලිලා. දෙකම වෙලිලා. අනේ අපරාධී මට තේරෙන්නේ ඇයි කියලා මේ මිනිස්සු මෙච්චර බොලද? පොඩි දෙයක් කළා මහා මුදුන වෙන්න නෙවෙයි කියන්නේ. ඒක නම් බලන් ඉන්නේ මම කොයි වෙලාවද මුදුන වෙන්නේ කියලා. හරිම හාස්‍යජනකයි මිනිස්සුන්ගේ වැඩ පිළිවෙල. නිවන් දකින්න නම් හිතේ එක බින්දු මාත්‍රයක්වත් අදහසක් නැහැ. තියෙන්නේම මුදුන වෙන්න. මේ අරක පොඩ්ඩක් බලවල ඉඳලා ඒක කියන්නේ දැන් ඒක කියනවා සමාජෙට. ටග්ගල කියනවා.
මේ ඉදිරියට මම ඒක මෙනෙහි කළාම ටක් ගාලා ඒක ගියානේ. ඉතින් එහෙනම් දොස්තරලා ඕනේ නැහැ නේ. මොකටද පැරසිටමෝල් හරි මේ පාවිච්චි කරන්නේ? ඔළුව හැක්කමක් හදනවා. ඔළුව රිදෙනවා, ඔළුව රිදෙනවා, ඔළුව රිදෙනවා, ඔළුව රිදෙනවා. ගියා. හරි නේසි. ස්පිරිතාල ඕනේ නැහැ. බඩේ හැක්කමට මොකක්ද තියෙන්නේ? බඩ රිදෙනවා, බඩ රිදෙනවා, බඩ රිදෙනවා. අපි දැනගන්න විතරයි ඕනේ. වේදනානුපස්සනාව කියන්නේ එහෙම එකක් නෙමෙයි. වේදනානුපස්සනාව කියන්නේ විනුතුනි යම් වීමක් දැනෙනවනේ. වේදනාව කියලා කියන්නේ යම් වීමක් දැනෙනවට. වේදනා වේදිතෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. යම් වීමක් දැනෙන හේයි මහණෙනි මේකට වේදනා කියනවා. වීමක් දැනෙනවා. ඇහැට රූපයක් ගැටිලා චක්කු විඥානයේ හැදුනහම ඒ චක්කු විඥානයේ ඔස්සේ හැදෙන ඒ සංයුක්තය ඒක ගිහිල්ලා මනේ වදිනවා. මනේ ස්පර්ශ වෙනවා. අන්න චක්කු සම්පස්සේ කියලා කියනවා. ඒ චක්කු සම්පස්සේ මනේ වැදුනට පස්සේ යමක් දැක්ක බව දැනෙනවා. ඔන්න ඕකට තමයි වීමක් දැනුණා කියලා කියන්නේ. දැන් ඇහැටද දැනෙන්නේ? දැන් ඔබ රූපයක් දැරුවාම ඇහැටද දැනෙන්නේ? නෑ. ඇහැට දැනෙනවා නම් ඉතින් තණ්හාවයි වෙන්නේ කොහොමද? රූපයක් දැක්කහම ඒක දැනෙන්නේ ඇහැට නම්. ඔය කිව්වේ සම්පස්සේ කියන්නේ ඇහැට දැනෙන එකක් න ะ. මේ සම්පස්සජා වේදනා කිව්වේ ඇහැට දැනෙන එකක් න ะ. තණ්හාවක් ඇති වෙන හේතුවක් නෑනේ. ඇහැ කොහෙන් ගිහිල්ලා ඇලෙන්නේ? එහෙනම් දැන් මේ ඇලෙනවා කියන්නේ මොකද්ද? මනනේ ඇලෙන්නේ. එහෙනම් මේක ස්පර්ශ වෙන්නේ කොහෙද? මනේ. එහෙනම් ඇහැයි රූපයයි චක්කු විඥානයයි තුලින් හැදෙන අර සංයෝජනයේ ගිහිල්ලා මනේ ස්පර්ශ වෙනවා. මනේ ස්පර්ශ වෙච්ච ගමන් අපි දැනගන්නවා එක දෙයක් මොකද්ද? ඔන්න වීමක් දැනුණා. ඒක අපි කැමති જાති එකක් නම් මොකද වෙන්නේ? ඇලුණා. ඒ කියන්නේ සපයි. අකමැති නම් ගැටුණා. ඔය ක්‍රමවේදයේ තමයි යන්නේ හැමතිස්සෙම. ඇලීම් ගැටීම් ඇලීම් ගැටීම්. එහෙනම් දැන් ඔය වීම දැනීම කියන සංකල්පය හොඳට බලනවා. මේ වීම දැනීම මොකද්ද? යම් කිසි වීමක් දැනෙනකොට ඒ මොකද්ද කියලා බලනවා. ඔය කායානුපස්සනා විග්‍රහය හොඳට අහන්න. මේක කරලා තියෙනවා මම සති 3-4ක් තිස්සේම කායානුපස්සනා මේ අනුපස්සනා විග්‍රහයක් කරලා තියෙනවා. ඒක තුලින් දෙන්නේ සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා කියන දෘෂ්ටියෙන් අයින් වෙනවා. කායානුපස්සනාව වඩලා ඉවර වෙන කෙනා අනාගාමීත්වය පහු කරනවා. මාරහත් මට්ටමට යනකම් යන්න පුළුවන් දැනක් ඒක. ඔය කායානුපස්සනා ක්‍රම මේ කායානුපස්සනා මේ සතර සතිපට්ඨාන ක්‍රම වේදේ. ඒව විග්‍රහ කරලා තියෙනවා මනාවට. පැයකින් දෙකකින් එහෙම කරන්න බෑ. මම හිතන්නේ පැය 24ක් විතර කියලා තියෙන දේවල්. ඒ තරම් මහා පරම ගම්භීර ධර්මයි. ඒවා ශ්‍රවණය කළාම තේරෙයි. මම ඒකට උදාහරණයක් ඔබට කියන්නම්. මට කියන්න මෙතන සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා ඔබට හිතෙන්නේ. ඔබ තුල සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතෙන්නේ. එකක් තමයි ඔටෝමැටිකලි වැඩ කරනවා. නේ? දැන් පාරේ යනවා බල්ලේ. යනකොට මේ බල්ලේ කේකල අඳුනගන්නේ කොහොමද අපි? ඔටෝමැටිකලි ඇවිදිනවා. පේන්නේ නැහැ මොකද? ඇවිදගෙන යනවා. අන්න ඒක උනා අපිට හිතනවා මොකද සතෙක් කියලා. ඊළඟට කොහොමද දැනෙන්නේ ආයි තව සතෙක් කියලා? දැනෙනවා. නේද? මේ දේවල් දැනෙනවා. එතකොට අපිට හිතෙනවා මේ මම කියනවා මේ සතෙක් ඉන්නවා. මම කියලා කෙනෙක් ඉන්නවා. තව එකක් තියෙනවා මට හිතෙනවා. ඔන්න ඔය ක්‍රම තුනක් තියෙනවා නේද? ඔන්න ඔය ක්‍රම තුන පහ කරගන්නවා. එතකොට ඔය තුන නිසා තමයි අපිට ගොඩාක් දැනෙන්නේ සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා. ඒ වගේම ඊට පස්සේ මනසට එන ධම්ම තුලින් අපිට හිතනවා සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා. ඒක නිසා තමයි ඒක නැති කරන්න තමයි සාස්ත්‍රඥ වහන්සේ අනුපස්සනා කරන්න කියන්නේ. කායේ කායානුපස්සී විහෙරති. දැන් මොකද්ද අනුපස්සනා කරනවා කියන්නේ? කායේ කායානුපස්සී විහෙරති. කයට අනුව කයේ පිළිබඳ හිතාගෙන ඉන්න දේ මක් කරනවද? පහ කරලා දානවා. ඒ කියන්නේ මේ යථාභූත කයට අනුව මෙච්චර කල් කය ගැන හිතාගෙන හිටපු දේ මක් කරනවද? පහ කරනවා. අනුපස්සනා කරනවා කියලා කියන්නේ අනුව පහ කරනවා. අනුව පහ කරලා දානවා. කයට අනුව කය ගැන හිතන් හිටපුවා පහ කරලා දානවා. අන්න ඒක පහ කරලා දැම්මම හිතෙන්නේ Tamanට වැටෙන දේ තමයි මේක මේ කයක්. මේකට අවනුස්සයක් ලැබුණොත් එහෙම මොකද? ඌ ඒක තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ කය දැම්මම බන කියනවා. මෙතන එකපාරට අවනුස්සයක් ලැබුණොත් ඒක තිත්ත ගුණ හරප ගියේ ඉන්නේ මෙතන. එහෙනම් දැන් මේ කය කියන්නේ තනිකර වාහනයක්. ඔය වාහනේ ඕන කෙනෙකුට පාවිච්චි කරන්නේ. තනිකරම වාහනයක්. ඒකයි මම අදාළ කීකී මේ පාරේ යන වාහන වලට නම් ලයිසන්ස් ගන්න විභාග ලියලා ට්‍රයල් දෙන්නලා ඔක්කොම කරලා තමයි ලයිසන්ස් එක දෙන්නේ.
දැන් මේ වාහනේට එන එකට ලයිසන් එක මේ වාහනේ ලයිසන් එක දෙන්න කිසිම ට්‍රේනින් එකක් දෙන්නේ නැහැ නේද? ඒක නිසානේ තියෙන්නේ මිනිමගන්නේ. පාරේ වාහනේ ගිහිල්ලා මිනිහෙක්ව යට කරයි කියලා නේද ඔබට හරියට ඒ පාරේ යන්න කියලා දෙන්නේ. හිට්නිච්ච ඩ්‍රයිවර් කෙනෙක්ව හදන්න. නමුත් මේ වාහනේට එන එකව හික්මවන්නේ නැහැ නේද කවුරුද? ඒක නිසා මොකද මේ කේන්තියක් කියන්නේ ගත්ත පිය තමයි එන්න. මේක ඩ්‍රයිවර්ව හික්මවලා නැහැ. මේක ඩ්‍රයිවර්ව හික්මවපු අවස්ථාවක් තමයි රහතන් වහන්සේ කියන්නේ. පරිපූර්ණත්වයෙන්ම හික්මවලා තියෙන්නේ. එහෙනම් ආයි ඒ ඩ්‍රයිවර් කෙනෙක් විසින් ඒ වාහනේ තව කෙනෙකුට අවඩක් කරයි. ඒකයි කියන්නේ මේ වාහනේ හික්මවන්න අර ඩ්‍රයිවිං ඉගෙන ගන්න කලින් මේකත් හික්මව ගන්න. හරිනම් ආණ්ඩුව වලින් ආධාර කරන්න ඕනේ ඒකට. හැබැයි ආණ්ඩුවෙන් ආධාර කරන්නේ අර ඩ්‍රයිවර්ලා වහන්න. මේ ඩ්‍රයිවර්ව හදන්න ආණ්ඩුවෙන් ආධාර කරන්නේ නැහැ. මේකෙන් ආධාර කළා නම් පිටුතුනි ආයි හිරගෙවන්න ඕනේ. නෑ. නිකන් අහිංසක මිනිස්සු අර හිරගෙවන්න වල ඉන්නේ. කවදාක හිතන්නේ මහා දරුණු දාමරිකේ හිරගෙවන්න වල ඉන්නේ කියලා. අහිංසක මිනිස්සු. ඒ වෙලාවේ ගේන්තිය ගියා. ගේන්තිය නිවෙනකොට වැඩ ඔක්කොම ඉවරයි. මාන්තියුත් කරලා හිරෙත් ගිහින් ඉවරයි. ආයෙ ජීවිතාන්තයට හිරේ. අහිංසකයේ දුක් විඳින හිරේ ඇතුලේ. ඒ හැම අපි ලංකාවට ගිය ගමන් මේ හිරගෙවල් දෙකකට ඔය ධර්ම දේශනා තියෙනවා. මහා අපරාධයක් වෙ වෙන්නේ හිරගෙවල්. ඔය ඇති මාර්ගඵල ලබන්න පුළුවන් පිළිස්. අඟුලිමාල තරම් මිනි මරපුවා ඉන්නවද ඔය? එකෙක් මරපෙන්නේ නැත්තේ. ඒකයි ආරාධනා පිළිගත්තේ මම. වැඩක් කෙරෙනවා ඒ ටයිම් වල. අර වයස අවුරුදු 60 ගණන් මේ 100කට විතර බණ කියනවට වඩා හොඳයි. අර හිරකාරය දෙන්නේ කලින් උන්ට බණ කියන්නේ. එතකොට උන් සීලාචාර ඩ්‍රයිවර්ලා වෙනවා. ඊට පස්සේ මේ කඳ හිර කරලා තිබ්බා. වාහනේ හිර කරලා තිබ්බා ඩ්‍රයිවර් හොඳයි. ඊට පස්සේ වාහනේ හිර කරපු වාහනේ එළියට එනකොට කවදාකවත් තව කෙනෙක් යට කරන් යන්නේ නැහැ වාහනේ. මේ වාහනේ මේ හෝන් එකෙන් තව කෙනෙක්ව කන් එවිලි ගහ ගන්න මට්ටමක් ඇති කරන්නේ නැහැ. මේක තනිකර වාහනයක්. මේකට භූතයෙක්ව අරන් ගන්න පුළුවන් ඕනේ වෙලාව. එයා ඊට පස්සේ මේ වාහනේ අරයිලා. වාහනයක් එළවන ක්‍රමවේදයක් තමයි ඔබට පාරේ දෙන්නේ. ඉතින් ඒක තමයි එහෙනම් ක්‍රමවේදය. ඔය කායානුපස්සනාව විවරනකොට ඕක හොඳට අවබෝධයට එනවා. ඒනකොට ඊළඟට දැනනවා එහෙනම් මට මේ දැනෙන්නේ මොකද්ද? අන්න එතකොට විමසලා බලනවා මොකද්ද මේ දැනීම කියන්නේ? එහෙනම් දැනීම ගැන හිතන් හිතපු ටික පහ කරලා දානවා. දැන් ඔය එකක්වත් දැනීමද පහ කරන්නේ? දැන් වේදනානුපස්සනාවෙන් දැනීමද පහ කරන්නේ? නෑ දැනීම ගැන හිතන් ඉන්න එක පහ කරන්නේ. දැන් සතර සතිපට්ඨානේ සිහිය පිටවන්නේ කොහෙද? කණේද? සිහිය පිටවල සුද්ධ කරන්නේ කනද? අතපයද? මොකුත් නෙවෙයිනේ. හිත පිට සුද්ධ කරන්නේ මන. එහෙනම් මනනේ සුද්ධ වෙන්න ඕනේ මේක. මනනේ සුද්ධ වෙලා යන්න ඕනේ. ඒකයි කිව්වේ වේදනාවට අනුව. වේදනාව ගැන මෙච්චර කල් හිතන් හිටපු දේ මක් කළා දානවද? පහ කළා දානවා. එතකොට දැන් මෙච්චර කල් වේදනාව ගැන හිතන් හිටියකවද? කනද? ඇහැද? වේදනාව ගැන ඔය මේ වේදනාව නිසා මම ඉන්නවා කියලා. මම මේ දැනෙන නිසා මම ඉන්නවා කියලා මෙච්චර කල් හිතන් හිටියේ ඇහැද කනද නාසයද දිවද ශරීරෙද? ඔය එකක්වත් නෙමෙයි. මොකක්ද හිතන් හිටියේ? මන. එහෙනම් දැන් මනයි සුද්ධ කරන්නේ. එහෙනම් වේදනානුපස්සනාවෙන් සුද්ධ වෙන්නේ මන. චිත්තානුපස්සනාවෙන් සුද්ධ වෙන්නේ මොකක්ද? ඒත් මන. දැන් චිත්තානුපස්සනාවට එනකොට තරාගං වා චිත්තං තරාගං චිත්තං පජානාති. තරාගික හිතක් එනකොට තරාගික හිතක් ආපු බව දැනගන්නවා කියලා කිව්වට විතරක් ඕක අවබෝධ වෙන්නේ නැහැ. පජානාති කියන එක හොඳට ගන්න ඕනේ උතනදී. ඔතනදී පජානාති කියලා කියන්නේ ප්‍රත්‍යයෙන් ජනනය වෙන හැටි බලන්න කියලා. මේ හිත උඩින් පහළ වුණා නෙමෙයි. මේ හිත ප්‍රත්‍යයෙන් ජනනය වෙන හැටි බලන්න. ඒ අපි කතා කරන්නේ හේතුන් පටිච්ච සමුප්පාදං. ඔය කතන්දරේ ඔය හැම තැනම තියෙනවා. එහෙනම් අර මුල තේරුම් නැති වුණොත් එකක්වත් තේරෙන්නේ නැහැ. හේතුන් පටිච්ච සමුප්පාදං කියන සංකල්පය තමයි මෙතන තියෙන්නේ. එහෙනම් දැන් බලනවා සරාගික වූ හිතක් ආවට පස්සේ මේ සරාගික වූ හිත ප්‍රත්‍යයෙන් ජනනය වුණේ කොහොමද? මේ සරාගික හිත හැදුනේ කොහොමද? අන්නේ හැදිච්ච විදිය දැක්කට පස්සේ තේරෙනවා මෙතන මම මේ ඔක්කොම හැදිච්ච විදිය ඔක්කොම කියන්නේ නැහැ ඒක අහන්න. මේ ගැඹුරු විස්තර කරලා තියෙනවා. يعني ගැඹුරු දහම් බොහොම සරලව විස්තර කරලා තියෙනවා උපමා උපමේය අරගෙන. ඔබට ගැලපෙන පරිදි. මේ එහෙකවත් අරගෙන නැහැ ආදි කාලේ උදාහරණ. ඔක්කොම මේ කාලේ උදාහරණ අරගෙන තියෙනවා. ඒ නිසා අහන මට්ටමේ තේරෙනවා ටක් ගන්න. එහෙමනම් දැන් මොකද වෙන්නේ එතන? හිත හැදිලා එන විදිහ දැනගත්ත ගමන් මේ හිත හැදෙන එකක් නේ. මේ මමෙක් නෙමෙයි මෙතන ඉන්නේ. මේ හිත ක්‍රමානුකූලව හැදෙනවා.
එතකොට හිත හැදෙන හැටි විග්‍රහ කරලා තියෙනවා. මම උන උඩින් කියන්න. ඔක්කොම විස්තර කරන්න වෙලා නැහැ. හිත හැදෙන ක්‍රමවේදයක් තියෙනවා. අවිද්‍යාව තියෙන හිතකට ධර්මයක් බැස්ස ගමන. ඒ ධර්මය නිසා සංකාරයක් හටගන්නවා. ඒ සංකාරයෙන් විඥානයක් හටගන්නවා. සංකාරයක් කියලා කියන්නේ හරියටම කොන්ට්‍රැක්ටර් කෙනෙක් වගේ. බිල්ඩින් එකක් හදන්න ගියාම කොන්ත්‍රාත්කරුවෙක් කියලා කෙනෙක් ඉන්නවා. සංකාරය හරියට ඒ කොන්ත්‍රාත්කරුවා. එතකොට ධම්මය කියලා කියන්නේ මොකද්ද? කොහේ යන්න දැන් යනකොට දැක්කා. දැක්කාට පස්සේ කොන්ත්‍රාත්කරුවට හිතෙනවා මම මේක හදන්න ඕනේ කියලා. ඒක හදන්න දැන් කොන්ත්‍රාත්කරුවා මොකද කරන්නේ? කට්ටිය එකතු කරන්නේ. එහෙනම් සංකාරය කරන්නේ මොකද්ද? එකතු කරලා දෙන ක්‍රියාවලිය තමයි එයා කරන්නේ. මොනවද එකතු කරන්නේ? සබ්බ චිත්ත සාධාරණ චෛතසික එකතු කරලා අර හිත කියන එක කොට නගනවා. හිත කියන්නේ අර දැකෝ බිල්ඩින්. දැන් බිල්ඩින්ම කොට නගනවා. ඒකට දාන්න ඕනේ කාවද? සබ්බ චිත්ත සාධාරණ චෛතසික. දැන් මේ නැත්තම් එහෙම මේ හිතෙන් වැඩක් ගන්න බෑ. ඒ කියන්නේ මේ ගේ හදනකොට මේ ප්ලග් පොයින්ට් එක දැම්මේ නැත්තම් පස්සේ කාලෙක ප්ලග් එකක් ගහ ගන්න ඕන වුණොත් එහෙම ප්ලග් ගහ ගන්න වෙන්නේ නැහැ. එහෙනම් ගේ හදන වැඩක් නැහැ. ගේ හදන්නේ මොකටද? බැස්සට දෙන්නේ නැතුව ඉන්නේ. එහෙනම් වහලේ ඕනේ. එහෙනම් වහලේ දාන්න නැතුව ගේ හදුවොත් එහෙම වැඩක් නැහැ. එහෙනම් අපි උදාහරණ දෙකක් ගමු. වහලේ බිත්ති හදනවා. එහෙනම් බිත්ති හදලා ගහන්න ඕනේ වහලෙත් ගහන්න. එහෙනම් දැන් මෙයා මොකද කරන්නේ? කට්ටිය එකතු කරනවා. එතකොට සප්පචිත්ත සාධාරණ චෛතසික වල පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියන ඔය කට්ටිය ඔක්කොම ඔකට දානවා. දැන් ඔතන ඉන්නවනේ දෙන්නේ පස්සේ ඉන්න. දැන් ඔය පස්ස කියන චෛතසිකේ ඔතනට ආවේ නැත්තම් ඇහැ රූපය චක්කු විඤ්ඤාණය ස්පර්ශ වුණා කොහෙද කියලා වදින්? කො වදින්න දැනක්ද? චෛතසිකේ දීපොත් මොකද වෙන්නේ? ටක් ගන්න වදින. අන්න ඒකට කම්ෆර්ටබල් වෙන්න ඕනේ. නේද? ඒකට ගැළපෙලා යන්න ඕනේ. මෙතන තියෙන කොටු ස්විච් එකක්. කොටු ස්විච් එකක් තියෙනවා. මාගාව රවුන්ඩ් ප්ලග් එකක් තිබ්බොත් එහෙනම් කම්ෆර්ටබල් නෑ. එහෙනම් මම ඒකට ගහන්නේ මොකද්ද? වෙන එකක් ගහලා ඉවරලා රවුන්ඩ් තුනක් තියෙන එකට ඕනේ මම ඒක ගහගන්න. එහෙනම් මේකට ගහන්න පුළුවන් හතරැස්තේව විතරයි. එහෙනම් අර එන ස්පර්ශය එනකොට අර තුනේ එකතුවෙන් හැදෙන සම්පස්සේ එන වදින තැනක් තියෙන්න ඕනේ. එහෙනම් ඒකට කම්ෆර්ටබල් එකක් හදනවා අසන්දි. බිල්ඩිම හදද්දිම. ඒකටයි චෛතසික ඕනේ වෙන්නේ. වේදනා චෛතසිකේ දාන්න ඕනේ. දැම්මොත් තමයි වක්ෙන්නේ. පස්සපච්චය වේදනා කියන කොටසට එන්නේ. මොකද ඔය වේදනාව දැනෙන්නේ කොහටද? මේ හිතට. දැන් ඔය ක්‍රමවේදයේදී හොඳට බලන්න දැන් හිතක් හැදුනාද ඉබේ? හිතක් ඉබේ හැදෙනවනම් මම ඔප්පු කරලා පෙන්නන්න. දැන් ඔබ ඔක්කොම හිතා ගන්න. ඔරන් හොටන් මතකද? ඔරන් හොටන් මතකයි. හොඳට මතක නේද ඔරන් හොටන්? හා. දැන් යාගෙන හිතන්න නැතුව ඉන්න. ඔරන් හොටන් ගැන හිතන්න නැතුව ඉන්නනේ. ඉතින් හිත ඔබ නම් හිත දැන් පුළුවන් වෙන්නේ නැහැ. නමුත් බෑ මොකද හේතුව? දැන් මතක් කරලා දුන්නනේ. දැන් මොකද වෙන්නේ? අර ධම්ම බහිනව ඕගා. දැන් ඔරන් හොටන් කෙනෙක් ඇඟට පැනලා විහිළුවා නම් එහෙම කොහෙද නම් ඒකත් මතක් වෙලා ඉන්නවා. ළමයෙක් අරන් ගියා නම් එහෙම ඒකත් මතක් වෙනවා. කෙහෙල් ගෙඩිය දුන්න තැනක් තියෙනවා නම් ඒකත් එනවා. එහෙනම් ඔබගේ පාලනයෙන් තොරව ඔක්කොම එනවා. එහෙනම් දැන් මෙතන මේ මමෙක් මොකක්වත් නෙමෙයි ධම්මයක් බැස්සෝ. මොකද වෙන්නේ? හිතන් කොට නැගෙනවා. ඒක කාටවත් නවත්තන්න පුළුවන් එකක් නෙමෙයි. අඩුම තරමේ රහතන් වහන්සේටවත් නවත්තන්න බෑ. උන්වහන්සේට ඒක නවත්ත ගන්න උන්වහන්සේ එක්ක බින්නවා පානවා. එහෙම නැත්නම් නිරෝධ සමාපත්තියට සම්බන්ධයි. ඒ මාත්‍ය පොඩි විසංවාදයක් වගේ තේරෙනවා. ඒතර දුක් විඳින සත්‍යයේ ඉන්නේ අපි මේ නිර්වාණය හරි ලබන්න උත්සාහ කරන්නේ. ඒක අපි අනිත් පැත්තට කියනවා සත්‍යෙක් පුදුලෙක් නෑ කියනවා. ඒකට තේරෙන්නේ නෑ. මෙහෙමයි. ඒක තේරුම් ගන්න මේ විදිහට. දුක් විඳින සත්වයක් ඉන්නවා කියලා කිව්වොත් දැන් ඔතනදී තැන් දෙකකින් යන්නේ ඔක. මට්ටම් දෙකකින් යන නිසා තමයි අපිට එහෙම දැනෙන්නේ. දැන් මුල් කාලේ ධර්මය අවබෝධ කරගන්නකොට අපි එකපාරට සත්පුද්ගල නැහැ කියන සංකල්පයට යන්නේ නැහැ. සෝතාපන්න ඵලයක් ලබන්න අපි සත්පුද්ගල නැහැ කියන සංකල්පයට යන්නේ නැහැ. එතනදී යෝග විග්‍රහ කරන්න කියොත් ඒක මොකද වෙන්නේ? මුළු ඔක්කොම ඇදෙනවා ඊට පස්සේ. ඒක නිසා තමයි සෝතාපන්න ඵලයේ විග්‍රහ කරගෙන යනකොට අපි සත්පුද්ගල සම්බන්ධ පැත්තක දාලා අපි කියනවා මේ දුක් විඳින සත්වය ගැන කතා කරනවා. ඊට පස්සේ දැන් එතෙන්දී අවබෝධ වෙනවා මේ ලෝකේ මහා අසාරයි අසාරය නිසා මහා දුකින් දුකටපත් වෙනවා කියන්නේ. මොකද එතෙන්දී සත්ව නාමයෙන් හඳුන්වන්නේ මේක කම්පියුස් වෙන නිසා. එතනින් එහාට එනකොට ඊට පස්සේ මොකද කරන්නේ? මෙතන තියෙන ඇත්ත දකින්න පටන් ගන්නවා. සත්ව නෙමෙයි. එතකොට තමයි තේරෙන්නේ දුක්ඛ ඛණ්ඩයක් නේ තියෙන්නේ. දුක්ඛ ඛණ්ඩයක් කියලා කියන්නේ දුක් ඛණ්ඩ. ඛණ්ඩ හැදෙන්නේ කොහොමද? වැලි කැටේ එකතු වෙලා නේද ඛණ්ඩ හැදෙන්නේ. එහෙනම් දුක්ඛ ඛණ්ඩයක් හැදෙනවා කියලා කියන්නේ මොකද්ද?
මේ වැලි කැටේ කැටේ එකතු වෙලා හැදෙන්නේ. එහෙනම් මේ දුක් විඳින සත්‍යය කියන කෙනා හැදෙන්නේ කොහොමද? දුක් පොඩ හැම මොහොතකම දුකක් එකතු වෙලා තමයි මේ දුක්ඛ කන්දේ කියන එක පනවන්නේ. දැන් හොඳයි ප්‍රශ්න අහන්නේ මොහොමයි. උදාහරණයක් අපි ගමු. මගේ අත රිදෙනවා. මට දැන් දුක් වේදනාවක් තියෙනවා කියලා හිතන්න අත රිදෙනවා. දැන් ඔය දුක් වේදනාව එකක්ද? නෑ. තප්පරයකට ප්‍රකෝටි වතාවක් සියුම් දුක් තමයි මේ එන්නේ. ඇයි? ඔය දුක දැනෙනවනේ මගේ හිතටත් දැන්. අතේ දුක දැනෙනවනේ මට. එහෙනම් මේක හිත සම්බන්ධයි නැත්නම් මම නැරලා ඉන්නකොට දැනෙන්නේ නැහැ මේකට. දැන් මේ මට දැනෙනවා ඒක. දැනෙන්නේ කොහොමද? එක හිතක් ගියා. ඕකට දැනෙනවා. තව හිතක් ගියා. ඒකටත් දැනෙනවා. දැන් එක හිතකට දැනෙනවද පැය 5 විතර වේදනාවක්? නැහැ. ඒ හිත පවතින කාලෙට විතර මේ වේදනාව එන්නේ. එතකොට ඒක වැටුණා ඔන්න කන්දට ඇදෙනවා. තව හිතක් ගියා ඒකත් දුකයි ඒකටත් දැනෙනවා. තව හිතක් ගියා ඒකටත් දුකයි. තව හිතක් ගියා ඔහොම කියලා ඔන්නෝම තමයි මේ දුක්ඛන්ද නිර්මාණය වෙන්නේ. ඒවනම් දුක්ඛේ විඳ සත්‍යය කියලා කියන්නේ මොකටද? මේ ඔක්කොටම. එතකොට මේක සියුම් කරගෙන යනකොට අපි කතා කරන්නේ එක සිතක් ගැන. එතකොට එනම් සත්‍යය කියලා කෙනෙක් විද්‍යාමාන වෙන්නේ එක හිතක. හැබැයි ඒකත් උදා වෙලා වැය වෙලා යනවා. ඒකයි පණවන්න බෑ සත්‍ය කියන නාමයෙන් මේවා. එකක්වත්. හැබැයි එහෙම කතා කරාම කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙනම් ඉතින් අම්මා මැරුවම අම්මා කියලා සත්‍යෙක් නෑනේ. අන්න එහෙම වෙන්න පුළුවන්. එහෙම හිතෙන්න පුළුවන්. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අපි අර මුලින් කතා කරන දේ එකක්. දැන් ඔබට මතක නැද්ද ආරම්භක විද්‍යාව ඉගෙන ගත්තද? ආරම්භක විද්‍යාව ඉගෙන ගනිද්දී සමීකරණයකට ලකුණු දුන්නේ කොහොමද රසායන විද්‍යාවේ? තුලිත කරන්න ඕනේ කමක් තිබුණේ නැහැ. ඔහේ ලිව්වාම ලකුණු දුන්නා. ඒ දවල් වලට ගියාම තුලිත කලේ නැත්නම් මොකද වෙන්නේ? ලකුණු නැහැ. හැබැයි අර ඒ වෙලාවේ හරි දැන් මේක මේ වෙලාවේ වැරදි. අන්න එහෙම එකක් තමයි එතන එන්නේ. මොකද අර වෙලාවේ යමෙක් සෝතාපන්න වෙන යන වෙලාවේ මේ මහා සාර ධර්මයක් කතා කරොත් එහෙනම් මොකද වෙන්නේ? එයාට මේක තේරෙන්නේ නැහැ. ඕක නිසා තමයි අර සත්කාය දිට්ඨිය වරද්දගෙන තමයි අද ඔක්කොම නාගන්නේ. සත්කාය දිට්ඨිය කියලා හිතන් ඉන්නේ මොකද්ද? මමයේ මාගේ කියන හැඟීම. මමයේ මාගේ කියන හැඟීම දුරු වෙනවා කියලා කියන්නේ. ඉතින් මමයේ මාගේ කියන හැඟීම දුරු වෙනවා කියලා කියන්නේ අහංකාර මමින්කාර මානෙ දුරු වෙනවා කියන්නේ. අහංකාර මමින්කාර මානෙ දුරු වෙන්නේ කොයි වෙලාවද? අනාගාමීත් වෙනුත් එහාට තියෙන එකක් ඒක. ඉතින් ඒක දුරු වෙනකන් දැන් බලන් ඉන්න. අනේ මම භාවනා කළා. හරි. අහංකාර මමින්කාර මානනුත් දුරු කරන්න මොකද කරන්න ඕනේ? භාවනා කරන්න ඕනේ. ඒගොල්ලෝ හිතන්නේ දැන් පිරිස හිතන් ඉන්නවනම් සත්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ අහංකාර මමින්කාර මානනුසේ දුරු කිරීම කියලා. එහෙනම් ඉතින් ඒකට භාවනා කළාම තමයි කරගන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? සෝතාපන්න වෙන දෝක කරලා වැඩෙන්නේ නැහැ මාර්ගේ. ඉතින් ඔන්න ඔය තැන් වල තමයි මේ කට්ටිය හිර වෙලා ඉන්නේ. ඉතින් ඔය ටික ලිහිල් වෙවි මේ මාර්ගයට අනුගත වෙනවා පිළිස්. මේ මම්ම කතා කරන දහමක් නෙමෙයි. මේ දහම දැන් ලෝකේ පතර වෙනවා දැන්. ඔබ අතරත් මේක පැතිරිලා ඇයි? ඔබ තුලිනුත් දේශක පිරිස් බිහි වෙයි. ඔබ තුලින් දේශකයන් වහන්සේලාත් බිහි වෙයි. හැබැයි අපි හදන ආරාමේ දේශකයන් වහන්සේලා බිහි වෙන්න නම් අරහත්ත්වයටපත් වෙන්න ඕනේ. මොකද ගෝපාල්ලෝ හදන්නේ අපි. බුදුහාමුදුරුවෝ ගෝපාල්ලායන නාමයෙන් ආමන්ත්‍රණය කරලා තියෙන අනුගේ හරක් බලාගන්නේ. උදේ පාන්දර සීල් දීලා බණ කියලා ඒ ටික ඔක්කොම කරලා ඉතින් ගිහලා ටීවී එක බල හිටියොත් මොකද්ද? ගෝපාල්ලේ. හවුද නැද්ද? එහෙනම් ගෝපාල්ලෝ වෙලා හරියන්නේ නැහැ අපි. ගෝපාල්ල කරන්නේ උදේම නැගිටලා හරක් ටික දැක්කගෙන ගිහිල්ලා හරක් ටික නාවල කවල පොළ ගෙනත් දාන්න. උදේට කිරි ටික ගන්න කවුද? අයිතිකාරයා. ගොම ටික ගන්න කවුද? ඒත් අයිතිකාරයා. ගෝපාල්ලට ලැබෙන දෙයක් නැහැ. ඉතින් එහෙම වෙලා හරියන්නේ නැහැ. ඒක නිසා ඔබ මාර්ගය පුරන්න ඔබ අරහතුන් වහන්සේ නමක් බවට පත් වෙනවා. අඩුම තරමේ අනාගාමීව තුන අන්න එදාට ඔබට පුළුවන් ධර්මයේ කතා කරන්න. මොකද මේකදනේ මාර්ගය වඩා ගන්න එකයි වැදගත්. ඒකයි මම ධර්මයේ කතා කරනවා. මගේ වෙලේ තමයි මට මූලික. ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් සහ සාතුන් වහන්සේට වෙච්ච ණය ගෙවන්න ඕන නිසා. ධර්මයේ කතා කරනවා හැරෙන්නේ. වෙන දෙයක් නෑ. ඒකයි හිමි මාව දුරු කරගන්න කවුරුත් හදන්න එපා. මාව මූලික කරගන්න හදන්නත් එපා. ධර්මය අඳුර කරන්නේ ධර්මය අඳුර කරලා නිවන් දකින්න. නිවන් දකින්න ඕන කෙනෙක් ඉන්නවනම් ආරාමයේ තියෙනවා. ආරාමයට ඇවිදලා ඒ වැඩි වැඩි කරගන්න. දවසකට පැය 3ක් බණ කියන්නේ. ඒ හැරින්න දෙයක් මගෙන් බලාපොරොත්තු වෙන්න එපා. අරහත්ත්වයටපත් වුණාට පස්සේ පැය 24ක් බණ කියන්න, පැය 24 ළඟට වෙලා ඉන්න කියන්නම් ඒ ඔක්කොම කරන්න ඒක කරලා දෙන්න. හැබැයි ඒක මගේ වැඩේ තියෙනවානේ. මම දක්ෂ ගොවියෙක්. දක්ෂ ගොවියෙක් මුලින්ම වපුරන්නේ මොකක්ද? තමන්ගේ ගොමුද? ඉතින් බලන්න චීවරයටත් කවුරුහරි ගිහිල්ලා ඉන්නවනේ. උපාද කමලට බණ කීකීදලා හරියනවා. ජීවිතයකට ගියා කියලා කියන්නේ මේකම් මේ පේන්නම ගන්නනේ. ශරීරයටත් මේකම් මේ ගන්නනේ. එහෙනම් දැන් බොහොම සතුටාර කුඹුරන්නේ තියෙන්නේ. මේ කුඹුර ඔය තියාගෙන මොකද කරන්නේ? අර ඈත වේලිලා කර වෙලා කර කුට්ටන් වෙලා ගිය මේ වලට මොකද කරන්නේ?
වී අවුරු ගණන් ඉන්නවා. ඉතින් දක්ෂ ගොවියෙක් කියලා නම් කියන්න බෑ. මේ ඔක්කොම සාස්ත්‍රුන් වහන්සේගේ වචන මම මෙහෙම කියනවා නෙමෙයි. දැන් දක්ෂ ගොවියෙක් කියලා වැඩ පිළිවෙල කියමු. හරි. එතකොට එහෙනම් දැන් සත්පුද්ගල සම්බන්ධය අපි මුලින් කතා කරන්නේ නැත්තේ අරක නිසා. නමුත් පසුව සත්පුද්ගල සම්බන්ධයට එනවා. කායानुපස්සනාවේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේ සතර සතිපට්ඨානයේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඔය සත්පුද්ගල සම්බන්ධය නතර වෙනවා. ගන්න ක්‍රමයේ. ඒක නතර වෙච්ච ගමන් මොකද වෙන්නේ? මම මේ මාගේ කියන හැඟීම දුරු වෙනවා. මෙච්චර කල් මම මගේ කියලා තිබුණා යම් කොටසක්. ඒක දුරු වෙනවා. ඒකට තමයි මානෙ කියලා කියන්නේ. පුද්ගලත්වයක් ඉන්නවනම් නේද උත්පහත් ભેදයක් තියෙන්නේ. පුද්ගලයෙක් නැත්තම් උත්පහත් ભેදයක් තියෙනවා. Taman තුළට පුද්ගලත්වයක් ආවොත් නේද ඔය උත්පහත් ભેදය හටගන්නේ. මම මට වඩා උසස් නේ. එතකොට හැන්නවා හීනමානය. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ හීනමානයෙන් අරුම පල්ලෙහා දාන්න කටයුතු කරනවා. තව එකෙකුට දන්නවා මම මට වඩා පහත් වෙන්නේ. හරි දැක්කද? ඔය මානවසේ හැදෙන්නේ ඔන්න ඔහොම. Taman එනවා උච්ච මානයකට. සෙය්‍ය මානය කියලා කියනවා. තව එකක් එනවා මේ මගේ මට්ටම එකක් තියෙන්නේ. එහෙනම් දැන් මොකද්ද මේ? මමත් තවත් අයත් කියලා කොටස් දෙකක් පනව ගන්නවා මේ පුද්ගලයා. නමුත් එහෙම එකක් නෙමෙයි මේකේ තියෙන්නේ. මේකේ තියෙන ක්‍රමවේදය තමයි මනට ධම්මයක් බැස්ස, ධම්මයේ සංකාරය හැදෙන, ධර්මයක් බැස්සේ නැත්නම් කවදාකවත් සංකාරයයිද? නෑ. ඒකනේ මම කිව්වේ බැබුම්. ඔන්න බැබුම් සංකාරය හැදුවා ටක් ගන්න. මම දුන්නේ ධම්මේ විතරයි. ඔබ මොකද කරන්නේ? චාර්ජ් කාලේ මම දෙන්නේ රෙදි කෑල්ල විතරයි. ඔබ ඇඳුම කපලා ගහලා යන්න ගන්නවා. ඕන එකක් දීලා බලන්න ඕනේ කෙනෙකුට. තව ධම්මයක් දෙන්නද? මට මාගාව දැන් තියෙනවා නම් දෙහි කෑල්ල. මම තව ධම්මයක් දෙන්න. මම ওই දෙහි කෑල්ල කනවා. ආපු ගමන් මොකද වෙන්නේ? කට්ටියගේ කටවල වල කෙළුරනවා. ඇයි? මම දුන්න ධම්මයක්. මොකක්ද? ඇඹුල් ධම්මයක්. ඇඹුල් ධම්මේ ආපු ගමන් මොකද උනේ? කට් ගාලා එන්සයිම් ඔක්කොම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා අරව හැදිලා. හැබැයි මම නොදී හිටියනම් දැන් කඩන කෙළුණා නැහැ නේ කාගේවත්. එහෙනම් දැන් තේරෙන්නේ නැද්ද මේ හිත හැදෙන්නේ ධම්ම නිසා කියලා. ධම්ම කියලා කිව්වේ බුදු ධම්ම නෙමෙයි. ධම්ම කියලා කියන්නේ අරමුණ. අරමුණ. දැන් අරමුණ කියන එකක් දැනගන්නේ නැහැ. අරමුණ කියන්නේ මොකක්ද? අරය මුණක් කරනවා. අරය කියලා කියන්නේ විහිදිලා තියෙන එක. එක කේන්ද්‍රයකින් විහිදිලා තියෙන එකට කියනවා අරයක් කියලා. මුණක් කියලා කියන්නේ මොකද්ද? ඒක තුඩකට. එහෙනම් දැන් අරය තුඩකට එනවා. ඒක තමයි අරමුණු කරනවා කියලා කියන්නේ. එහෙනම් ඔය අරේ ඇතුලේ කොච්චර ධම්ම තියෙනවද? දැන් ඔබගේ අරේ ඇතුලේ කොච්චර ධම්ම තියෙනවද? මෙච්චර කාලයක් දැකලා කරලා අහලා දැනිලා දැනගෙන තිබිච්ච හැම එකක්ම තියෙනවා මොකේද? ඔය අරේ ඇතුලේ. ඕක කියනවා මොකද? මුණකට. ඒක තමයි අරමුණ කියලා කියන්නේ. ඔය එකක් ටක් ගාලා අල්ලනවා. ඔය ඔක්කොගෙම. එහෙනම් අර විහිදිලා පැතිරලා ගිය එක තැනකට ටක් ගාලා එනවා. අන්න ඒකෙන් තමයි හිත හැදෙන්නේ. ඒකයි කියන්නේ අරමුණු වෙනවා කියන්නේ. පෙර ඒවත් බලපෑමක් තියෙනවා. පෙර සංසාරේ බලපෑමක් තියෙන්න පුළුවන් කෙනෙකුට පුණ්‍ය ඉර්ධියෙන්. එහෙමත් නැත්නම් ඒක නා ධානලාභී වෙන්නේ. ධානලාභී වෙලා පෙර ඒවා දකින්න පුළුවන්. ආයාසයෙන්. එහෙම නැත්නම් පුණ්‍ය ඉර්ධියෙන් වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය ක්‍රමවේදයෙන් නම් තමන් මේ අන්තරේ තුල දැකලා කරලා තියෙන දේවල් තමයි ඔය අරය ඇතුලේ තියෙන්නේ. ඕක දුන්න ගමන් ඒකට අනුව තමයි අර හිත හැදෙන්නේ. වෙන හිතක් හැදෙන්න විදිහක් ඇත්තම නැහැ. ඒකයි කියන්නේ. එහෙනම් ඇඹුල් ධම්මේ දුන්නා නම් ඇඹුල් හිතක් තමයි හටගන්නේ. වෙන හිතක් හටගන්න හේතුවක් නැහැ. ඊට පස්සේ ඔය හිත බැලක් යනවා යනවා. ගිහිල්ලා ඊළඟ ඒක පාට ආයෙ එන්න පුළුවන් එදිලි වෙලා. ඒකෙන් හැදිලා එනවා තව ඒවා. දැන් ඇඹුලනේ දුන්නේ. ඊට පස්සේ එනවා ආච්චි අම්මගේ හොද්ද. ඊට පස්සේ එකින් ආච්චි අම්මව ආවනම් ආච්චි අම්මගේ ආතා එනවා. ආතාව නම් ආත ගහපු හැටි එනවා. ආත ගහුවා නම් ඒ වෙලාවේ ආතට ගහන්න ගිය හැටි එනවා. ඕවගේ දේවල් කරගෙන යනවා. සිතුත් ඥාති හරියට හරි. ඒ කියන්නේ මේ සිත ඥාති පරම්පරාවක්. තනිකර. මේකෙන් මේක හදලා මේකේ ධම්මෙන් මේක හැදෙන්න පුළුවන් ටක් ගාලා. දැන් උදාහරණයකට ගත්තොත් ඔබ පාරේ යනවා. පාරේ යන ගමන් ඔබ බල යනවා කාර් එකක් දිහා හොඳට බල යනවා. බල යනකොට එහා පැත්තෙන් ගෑල්ලා මේක යනවා. එක පාට එක දැක්කා. දැන් මොකද උනේ? ටක් ගාලා අරමුණ වුණා. දැන් කාර් එක බලලා පැත්තක ඉඳලා දැන් මොකද කරන්නේ? දැන් ගෑල්ලා මේ දිහා බල ඉන්නවා. එහෙනම් දැන් වෙනස් වුනේ නැද්ද? දැන් කාර් එක දිහා බල ඒකේ අරමුණු වලින් ඒකට අදාළ සිත් ගොඩ නගන ගියා. එක පාට මොකද උනේ? තව පැත්තකින් අරමුණක් ආවා. දැන් ඕව භාවනා කරනවා. ඕව භාවනා කරගෙන යනකොට ඔන්න ලස්සන සින්දුවක් ඇහෙනවා. ඇහිච්ච ගමන් දැන් මොකද උනේ? ඇහිච්ච ගමන් ඒක අරමුණු වෙන්න ගත්තටක් ගන්නවා.
ඇස කන නාසය දිව ශරීරයේ මන කියන ඔය හයකම අරමුණු වෙනවා දේවල්. ඔය හයෙන්ම ගන්නව අරමුණු. ඒක කොහෙන් අරමුණු වේද කියලා දන්නේ නැහැ. හයෙන්ම ගන්නවා එදලා. ඒක නිසා තමයි ඉන්ද්‍රිය සංවරය කරන්න නැති කෙනාට සත්ත්ව සම්පොච්චංගයන් වැඩෙන්නේ නැත්තේ. ඉතින් ඔක්කොටම ඉතල සත්ත්ව සම්පොච්චංගයන් වැඩන්නේ. ඒ භාවනා කරන්නේ නැහැ අපි. එතකොට නිමුදුනෝ. එහෙම ඒක කියන්නේ මේ සාධනයේ ක්‍රමවේදයක් තියෙන්නේ. අතන කලේ නැත්තම් සත්ත්ව සම්පොච්චංගයන් වඩාගෙන යනකොට සද්දයක් ඇහිච්ච ගමන් ඒක ගැන හිතන යනවා ටක් ගාලා. සුවඳක් ආපු ගමන් ඒකට හිත යනවා. දැන් මේ වෙලාව අපි මේක කරගෙන ඉඳලා දැන් මේ අපි දැන් ඔබ සමාධිය සම්බන්ධව මේක අහගෙන ඉන්නවා. අර පැත්තේ හොඳ කරෝලයක් වදිනවා. ඕකේ සුවඳ එනවා. දැන් මොකද? ඉන්ද්‍රිය සංවරයේ මනාවකට වැඩලා තියෙනවද? කරෝල ඔහොම නෙමෙයි. මුළු ලෝකෙම කරෝල ටික කුස්තිය පැද්දත් ප්‍රශ්නයක් නැහැ. ඉන්ද්‍රිය සංවරයේ වඩලා නැත්තම් මොකද වෙන්නේ? දැන් බණ ටික අහනවා මොකද්ද? කන් දෙක. හිත කොහෙද තියෙන්නේ? කරෝලේ. ඕක තමයි වෙන්නේ. ඒකයි කියන්නේ සම්පොච්චංග ධර්මයන් හරි සියුම්. ඒව වඩන්න නම් අර බාහිරින් එන බලපෑම ඔක්කොම නතර කරගන්න. ඒවට තමයි අර ක්‍රමවේදයෙන් එන්නේ කියලා කියන්නේ. සුචරිතේ වඩාගෙන එහෙම එන ක්‍රමවේදය. හරි. දැන් එහෙනම් දැන් ඔය ඔන්න ඔය විදිහට හොඳට බලන්න මේ සත්පුරුෂයෝ දිහා. එහෙනම් දැන් ඔය හිත කියන එක ඔබට ඕන විදිහට හදන්න බෑ. ඒක හැදිලා එනවා. එහෙනම් ඒකට හැදිලා ඉන්න නම් අර ගති ආකර්ෂණයක් තියෙනවා. අන්න ඒකත් හරි වැදගත් දැනගන්න. ගති ආකර්ෂණයකින් තමයි මේ දේවල් ඇදලා එන්නේ. ඒ කියන්නේ සෝතාපන්නයාට අම්මා මරණ ගතිය ඇදෙන්නේ නැත්තේ කවදාවත්. අනාගාමී කෙනාට කාම සංසේවනයේ සම්බන්ධ දේවල් ඇදලා එන්නේ නැහැ. ඒ කෙනාට ඇදලා එන්නේ ධර්මයේ සම්බන්ධ දේවල්. අනාගාමී කෙනාට. අතකරනාසේ දිව ශරීරයේ මන පිනවීම උදෙසා අර පහත් පැත්තෙන් පිනවන්නේ එන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ දැකගන්න එහෙම ආසාවක් එන්න පුළුවන්. අර කාමුක පැත්තට ඒවා. කාමුක කියලා කියේ මොකද්ද? නිවන කියන මුඛේ මකලා දානවා. කාලා දානවා. නිවන් මුඛේ කාලා දානවා. කාම කියලා කියන්නේ කාම. අමේ කාලා දානවා. අමේ හේවත් නිවන කාලා දාන ඒවට කියනවා කාම කියලා. කාමයෙන් තමයි නිවන කාලා දාන්නේ. දැන් ඔබගේ තරුණ ජීවිතය සම්පූර්ණයෙන් විනාශ කරන්නේ කවුද? ඔබගේ තරුණ ජීවිතේ විනාශ කරලා අවුරුදු 60 දක්වාම කිසි ගානක් නැතුව ඔබ අරගෙන යන්නේ කවුද? කාමේ. ඒකයි කිව්වේ අම කාලා දානවා. ඔබටම තේරෙන්නේ නැතුව ඔබ අමේ කාලා දානවා. 60 ඊට පස්සේ තමයි තේරෙන්නේ. කාමයේ කිව්වේ ඒකයි. එහෙනම් ඔය කාමයේ මහරහතන් වහන්සේ නමක් පවට පත් වෙනකම්ම කාමයේ තියෙනවා. කාම රාගයයි දුරු වෙන්නේ කොතනද? අනාගාමීත්වයේදී. ඒ කියන්නේ කාමයේ ඔස්සේ සැරිසරීමයි දුරු වෙන්නේ. නිවන කාල දැමීමේ වැඩ පිළිවෙල තවත් ඉස්සරහට යනවා. ඇයි රූප? රූප කියන්නේ කාමයටයි තියෙක නෙමෙයි. ඒකත් කාමයටයි තියෙක. ඇයි ඇහෙන් දකින්න රූපත් කාමයටයි තියෙන්නේ. කාම නැහැ කියන්න පුළුවන්ද? පංචකාමයට අයිතිව කියන්නේ ඇසෙන් රූප දැකීම ඒකටයි තියෙන්නේ. එහෙනම් අනාගාමී කෙනා එහෙන් රූප දකින්න කැමැත්තක් තියෙනවා. බුදුහාමුදුරන් හරි දකින්න කැමැත්තක් තියෙනවා. ඒක නිසා තමයි අනාගාමීත්වයෙන් එහාට යන්නේ නැත්තේ. හිර වෙලා ඉන්නව එතන. අනේ මට බුදුහාමුදුරන්ගේ කතාව අහන්න ඕනේ. මට බුදුහාමුදුරන් විතර දකින්න ඕනේ. මේ ධර්මය හරි ශාන්තයි ප්‍රණීතයි. ධර්මයටත් ඇලිලා ඉන්නවා. අනාගාමීත්වයෙන් එහාට යන්නේ නැහැ. පින්වතුනි නිවන කියන්නේ ධර්මයෙන් නෙමෙයි. ඒකයි කියන්නේ ධර්මය කඳ මැද්දෙන් අල්ලගන්න යන්න එපා. අලගත්තු සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කිව්ව එක විනාශ වෙනවා. හරි තනියෙන් ධර්මයක් අල්ලගන්න. ධර්මය කියන්නේ නිවන නෙමෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ නිවන නෙමෙයි. නිවන කියන්නේ නිවන. මතනේ නිවන ගැන විවිධ සංකල්පනා තියෙනවනේ. දැන් නිවන කියන එක පහන නිවි කියයි කියලා. නිවිනලය නිවිල ගියා වගේ කියලා කියනවා. මොන වගේ අදහසක්ද දැන් ඔය එන්ටත් දේශකයෝ කියන නිවන කියන්නේ මේ ප්‍රඥා ශක්තියක් කියලා කියනවා. නිවන ලැබුණු කට්ටිය ගිහිල්ලා ප්‍රඥා විශ්වයේ ප්‍රඥා ශක්තියට එකතු වෙනවා කියලා දැන් අලුත් දේශකයෙක් කියාගෙන යනවා. මොන වගේ අදහසක්ද මාත්‍ර කියන්නේ මේ නිර්වාණය? මෙහෙමයි. දැන් ඕකට දීපු උපමාවෙන්ම ගන්නකො. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. එහෙනම් දැන් අවසාන කෙරෝලේ තියෙන්නේ ඒකමයි. පටන් ගත්තෙත් ඒකමයි අවසාන කෙරෝලෙත් ඕකමනේ තියෙන්නේ. දැන් ගන්න හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. හේතුන් රැසකේ එකතු වීමෙන් යමක් විද්‍යාමාන වෙනවා. ඒ හේතු නිරෝධ වීමෙන් ඒ දේ විද්‍යාමාන වෙන්නේ නැහැ. පිළිගන්නවද? ඔව්. මම මෙතන ගින්නක් ගැහුවොත්, ගිනි පෙට්ටියක් ගැහුවොත් මෙතන. ඒ ගින්න කොහෙන්ද එන්නේ කියලා කියන්න පුළුවන්ද මෙතන ඉන්න කාට හරි? කොහෙන්ද එන්නේ කියලා කියන්න පුළුවන්ද? මේක අස්සෙන් ආවද? පොළොවේ යටින් මතුනාද? අර හිල් අස්සෙන් ආවද? ඔය කොහෙන්වත් ආවා කියලා කියන්න බෑනේ. ඒකයි කියන්නේ මෙතන ඇත නැත ප්‍රත්‍ය වලින් මේවා පණවන්න බෑ එක දෙයක් වගේ මේ ලෝකෙ. තියෙන්නේ මොකද්ද? හේතුන් සකස් වුණාම විද්‍යාමාන වෙනවා. දැන් ඔබ ඉන්නේ හේතුන් සකස් වෙලා. දැන් විද්‍යාමාන වෙනවා.
හේතු නිරෝධ වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඔබ නැහැ. එහෙනම් දැන් මේ හිත හැදෙනවා. ඔය කය අතහැරලා දාන්නකො. මේ කය තුට්ටු දෙකේ එකක්. කාමුකයාට තමයි මේ කයේ පහත ඕනේ. يعني මේ කයට ආස කරන්නේ කවුද? කාමුකයා. ඇහෙන් රූප දකින්න ආස එකක්. කනෙන් ශබ්ද අහන්න ආස එකක්. ගඳ සුවඳ දැනගන්න ආස එකක්. රස දැනගන්න ආස එකක්. පහස ගන්න ආස එකක්. මේ කයට හරි ආසයි. ඒක නිසා නේද කය හොඳට සලසගෙන එහෙම එළියට බස්සගන්නේ. නේද? අර වෙඩින් කාර් එක වගේ. වෙඩින් කාර් එක හොඳට සලසලා මේ දානවා එළියට. ඒ වගේ තමයි මේක. උදේට නැගිටලා ඉවරලා මෙහෙන් උදලා ඔක්කොම කරලා ඒකවත් ගාලා ඔක්කොම කරලා මේ දාන කරන ඕන ටික ඔක්කොම කරලා එළියට දා ගන්නවා. දාගෙන මොකද කරන්නේ? මේක නැගලා අරගෙන යනවා කාර් එක ඉස්සරහට. එතකොට ඒ කාර් එකට කැමති තව ඩ්‍රයිවර්ලා ඉන්නවා. ඒගොල්ලෝ ඒ කාර් අරගෙන එනවා අර කාර් එක පස්සේ. ඇවිල්ලා එක කාර් එක සමහරවිට ඒ දෙන්න අයිතිකාරකමක් බවට පත් කරගෙන කතාල බදිනවා කියන්නේ ඕකට. ඒක තමයි කය දාන්න පැත්තකට. මේ කයෙන් ඇති කලක් නැහැ. ඒව ඕනේ කාමුකයන්ට. අපි මේ කය නාවන්න නෙමෙයි හදන්නේ. අපි මේ නාවන්න හදන්නේ මොකද්ද? හිත. මේ බුදුදහම තුළ තියෙන හිත නාවන ක්‍රමවේදය. මොකද කයට කරන්න පුළුවන් දෙයක් නැහැ. සිය දෙවි නසා ගැනීම වලට ලොකු හේතුවක් තියෙනවා ඔය අදෘශ්‍යමාන බලවේග. ඔබගේ කයට අමනුස්සයෙක් රිංගලා. දැන් රිංගුවට පස්සේ දැන් ඔය කරත්ත දක්වා යන්නේ කවුද? අමනුස්සයා. ඊළ රේල් පාට වෙලා ඉන්නවා. කෝච්චිය එනවා. එලා කෝච්චිය එනකොටම මොකද වෙන්නේ? ඒක තප්පරයකදී කඩ ගාලා ඉන්න වෙනවා. දැන් මොකද වෙන්නේ? ඔය අදෘශ්‍යමාන පරිගැනීම් ගොඩාක් තියෙනවා. අපි හිතන්නේ අනේ අර කියලා සීදී දසාගත්තනේ. ඒකට අඳ ගන්නවා. ඕ කොල්ලත් එක්ක පොඩි ප්‍රශ්නයක් තිබුණා තමයි. එහෙනම් කොල්ල නිසා සීදී දසාගත්ත කියලා කියනවා. නමුත් අර වගේ දේවලුත් එනවා සීදී දසා ගන්න. ගිනි තියාගන්නේ මිනිස්සු. ගිනි තියාගෙන අනේ මාව වේරගනියෝ කියලා කෑ ගහනවා ඊට පස්සේ. ඉතින් ගිනි තියාගත්තම බැරි යන්නේ වේරගනියෝ කියලා මොකටද කෑ ගහන්නේ? එහෙනම් දැන් මොකද්ද මේ කය කියලා කියන්නේ? තුට්ටු දෙකේ දෙයක්. මේ ගැන නම් හිතන්නවත් එපා. හිත ගැන හිතන්න. එහෙමනම් දැන් මේ හිත ඇති වෙන විදිහක් තියෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං ආදී වශයෙන් ගිහිල්ලා තණ්හා උපාදාන භව ජාති. ජාතිය හැදුනාට පස්සේ ඕක ජරා මරණයට යනවා. ජරා මරණයට ගියාට පස්සේ අවිද්‍යාවෙන් ඉන්න කෙනාට ඔය ජරා මරණ දුක දරා ගන්න බෑ. ජරා මරණ දුක දරා ගන්න බැරි වෙච්ච ගමන් එයාට තියෙන එකම එක විදිහයි කරන්න. මොකද්ද? ආපහු කොට ගන්න. ඒක තමයි එයාගේ චිත්තජ ස්වභාවය. එයා කොට ගන්නවා කියන එකක් නෑ. අවිද්‍යාව මූලික වෙච්ච චිත්තවල ස්වභාවය තමයි ජරා මරණයට යනකොට ඒකේ එන දුක් වේදනාව නැති කරගන්න නැවත කොට ගන්නවා. දැන් මේකේ ජරා මරණයට ගියොත් ඒවත් මේකේ දැන් දූවිල්ල බැඳිලා අරේ මේ ගියොත් එහෙම මොකද්ද කරන්නේ? ප්‍රතිසංස්කරණය කරනවා. ආයි ජරා මරණය දැනගෙන නවත්තන්න පුළුවන්ද? බෑ. ආයි මොකද කරන්නේ? ප්‍රතිසංස්කරණය කරනවා. යම් දවසක තේරුනොත් මේක කොච්චර කරත් ඇති වැඩක් නැහැ. ඔන්න ඕකද ඔහෙ කියන රපියන් කියලා. දැන් මේක ප්‍රතිසංස්කරණයක් නැහැ. ප්‍රතිසංස්කරණයක් නැහැ කියලා කියන්නේ මොකක්ද? ගියාමයි. ආයි ඉවරයි. එහෙනම් ඔන්න ඔය ක්‍රමවේදය හොඳට දකින්න. එහෙනම් දැන් හැමතිස්සෙම අවිද්‍යාව කියලා කියන්නේ පින්වතුනි ලයිට් එකක් ගැහුවා වගේ එකක්. අවිද්‍යාව නිසා සංකාර හට ගන්නවා කිව්වට අවිද්‍යාව නෙමෙයි සංකාර හදන්නේ. සංකාර හදන්නේ කවුද? අරමුණු, ධම්ම. අරමුණක් තමයි සංකාරයක් හදන්නේ හැමතිස්සෙම. මොකද දැන් මොකද අවිද්‍යාවෙන් නම් සංකාර හදන්නේ. රහතන් වහන්සේට හිත හැදෙන්න විදිහක් නැහැ. ඇයි ඒ? රහතන් වහන්සේ අවිද්‍යාව විරෝධ කරන්න තියෙන්නේ. අවිද්‍යාව නිසා තමයි සංකාර හදාගන්නේ. කොහොමද? ධම්ම බහැලා. අවිද්‍යාව දුරු වුණා නම් මේ යන ක්‍රමවේදේ අර ජරා මරණයට යනකොට එකම පිළියම ගොඩ නැගීමයි කියලා හිතෙන්නේ නැහැ මේ පුද්ගලයා. මේ සිත් පරම්පරාව. දැන් මේ ඔන්න සිත් පරම්පරාව වලින් යන නිසා මම පුද්ගලත්වයට අයින් කරලා දානවා. ඒක ගැඹුරුයි ඉතින් මේ කියන එක. ජරා මරණයට යනකොට ඒ ජරා මරණයට ගිය සත්වයා නැත්තම් ඒ ජරා මරණයට ගිය හිත ගමුකෝ. ඒ ජරා මරණයට ගිය හිත. දැන් මොකක් හරි જાතියක් හදලානේ ජරා මරණයට යන්නේ. අපි හිතමු කම්මැලි જાතිකයෙක් හැදුවා කියලා. ඒ කම්මැලි જાතිකයා දැන් ජරා මරණයට යනවා. ජරා මරණයට යනකොට දැන් දරා ගන්න බෑ. දරා ගන්න බැරි වෙනකොට මොකද කරන්නේ? මේ දුකට කරන්න තියෙන එකම පිළියම විදිහට මෙයාට තේරෙන්නේ මොකද්ද? ආපහු ගොඩ නගපන් කියන්නේ. ඒක තමයි පිළිතුරේ අවිද්‍යාව කියලා කියන්නේ. කතංච වික්‍රේ අවිද්‍යාව. මොකද්ද මහණෙනි? අවිද්‍යාව කියන්නේ. ඔන්න කියනවා. දුක්ඛේ අඥාන.
දුක්ඛාරය සත්‍ය දන්නේ නැහැ. ඒ කියන්නේ දුකක් තියෙනවා කියලා දන්නේ නැහැ නේද? දුක්ඛ සමුදය අඥානයි. දුකට හේතුවක් තියෙනවා කියලා දන්නේත් නැහැ. දුක්ඛ නිරෝධේ අඥානයි. ඒක නැති කරන්න පුළුවන් කියලා දන්නේත් නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානයි. ඒක දැන දන්නේත් නැහැ. ඉතින් ඔය කරුණු හතර දන්නේ නැති එකාට අර එහෙන් දුක එනකොට මොකද්ද කරන්න තියෙන්නේ? ආයෙ කොට නගනවා. ඉතින් අපි අද කර ඉන්නේ ඕකනේ. ඉතින් අරහත්ත්වයට පත් වෙනකම්ම අඩු වැඩි වශයෙන් ඕක කර ඉන්නවා. එක කාර් එකක් හැදෙනකොට මොකද කරන්නේ? ඊට වඩා හොඳ තව එකක් ගේනවා. ඒක කාර්යයෙන් දායි දුකට හැරෙනකොට ඒකට තව එකක් ගේනවා. එහෙනම් මේ දුකක් නවත්ත ගන්න. මොකද කරන්නේ? තව දුකක් ගොඩ නගනවා හැමතිස්සෙම. ඔය ක්‍රමවේදයෙන් තමයි මේ ගමන යන්නේ. එහෙනම් දැන් මේක නවත්ත ගන්න. යථාබෝධයටපත් වුණාම දුක කියන එක අවබෝධ වුණා. දුක්ඛ සමුදය අවබෝධ වුණා. ඔන්න දුක්ඛ සමුදය විදියට තණ්හාව දැනගත්තා. ඒ තැන්වල හා වෙන ස්වභාවය කියලා දැනගත්ත මේකට හේතුව. එතකොට ඒ තැන්වල හා වෙන නම් මේ වේදනා සංඥා ගන්න ක්‍රමවේදයක් තියෙනවා මේ හිත. මේ මනට ඕනේ පින්වතුනි වේදනා සංඥා. මනට වෙන කිසි දෙයක් ඕනේ නැහැ. කවදාක්වත් මන රූප ගන්නෙ නැහැ. මනට ඕනේ මොනවද? වේදනා සංඥා. වේදනා සංඥා ගන්න හරි ආසයි. ඒ කිව්වේ මොකද්ද? දැනගන්න, අඳුන ගන්න ආසයි. දැන් ඔබට කවුරු හරි කියනවා අන්න අඟහරුවගේ සතු වගේක් හොයාගෙන ඔබ අහනවා මොන වගේද? කොයි වගේද? ඇයි යහන්නේ? කලහඩ වඳින්නද කියන්නේ? නෑ දැනගන්න ඕනේ. මේ මොකක්වත් නෙමෙයි දැනගන්න. දැන් කවුරු හරි මෙතන මේ බණ අහගෙන ඉන්නවා කවුරු හරි කාටද රහසක් කියනවා. ඒ කියපු වෙලාවෙ ඉඳලා මොකක්ද වෙන්නේ? අර මොකක් කිව්වද දන්නේ නැහැ ඒ වෙලාවේ මේ. ඔන්න දැනගන්න අඳුනගන්න දැඩි ආසාවක් තියෙනවා. ඒ මනේ ස්වභාවයක් ඒක. මනට ඕනේ දැන ගැනීම අඳුන ගැනීම. ඒක නිසා එයා මොකද කරන්නේ? එයා මේ හිත හදන වැඩ පිළිවෙලේ ඉන්නව හැමතිස්සෙම. ඔය ස්කන්ධ පහ උපාදාන වෙන විදිහ මම කියන්නේ. දැනගන්න කැමති, අඳුන ගන්න කැමති. ඒක නිසා වේදනාත් ඕනේ, සංඥාත් ඕනේ. ඔය දෙක කරන්න නම් හිතක් ඕනේ. ඒ කියන්නේ විඥානයක් ඕනේ. ඒක නිසා විඥාණයට කැමති. විඥානයක් හැදෙන්න නම් සංකාරයක් ඕනේ. ඒක නිසා සංකාරයට කැමති. සංකාරයක් හැදෙන්න නම් ධම්මයක් එන්න ඕනේ. ඒක නිසා රූපයට කැමති. රූප කිව්වහම මොන රූපද ඔකට අයිති වෙන්නේ? ඔක්කොම රූප. සබ්බ රූප අයිති වෙනවා. මොකක්ද? රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප කියන. ඔය ඔක්කොම රූප ටික අයිති වෙනවා ඒ කොටසට. එහෙනම් ඒවා නේද අරමුණු වශයෙන් එන්නේ. රූපයක්, සද්දයක් ඇහිච්ච ගමන්, ශබ්ද රූපේ නේද අරමුණු වෙන්නේ ටක් ගාලා එතන. ඒ අරමුණු වෙච්ච ගමන් එයාට ඕනේ මොකක්ද? සංකාරාරා විඥානය කොට නගාගෙන වේදනා සංඥා ගන්න. හැම තිස්සෙම මේ ක්‍රියාවලිය තමයි තියෙන්නේ. වේදනා සංඥා. එහෙනම් මෙන්න මේ යම් දවසක අපිට වේදනා සංඥා කියන කොටස ඔය දැනගන්න අඳුන ගන්න තියෙන ආසාවක් නිරුද්ධ වුණා නම් දැන් ආයි හිත ගොඩ නගලා වැඩක් තියෙනවා. ආයි හිත ගොඩ නගලා වැඩක් නෑ. හැබැයි ගොඩ නැගෙනේව ගොඩ නැගි ගිහිල්ලා මේ කය අතරින්ලා ගිය දවසට ආයි ගොඩ නැගින්න දෙයක් නෑ. ඇයි? ආයාසකින් අර ගති ස්පර්ශ වෙන්නේ නෑ. ඒකයි නිවන කියලා කියන්නේ පින්විතනි හිත හැදෙන එක නතර වෙච්ච තැන. එතකොට කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් නිරෝධ සමාපත්තිය කියන්නේ නිවනද කියලා. නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ පින්විතනි අනුපාදිශේෂ නිවනේ ආකෘතිය. අනුපාදිශේෂ නිවනේ ආකෘතියක් කියලා කිය අනුපාදිශේෂ නිවන කියන්නේ මොකද්ද? පිරිනුවම් පෑවට පස්සේ නිවන. ඔය නිවනේ කොටස් දෙකක් තියෙනවානේ. සෝපාදිශේෂ නිවනයි අනුපාදිශේෂ නිවන. සෝපාදිශේෂ නිවන කියන්නේ අරහත්ත්වයටපත් වීම. අරහත්ත්වයටපත් වෙන කෙනා උපදිය ශේෂයි. එහෙනම් අර මේ උප්පත්තියෙන් ලැබුණා වූ යම් කිසි ශේෂයක් තියෙන නිසා ඒ උදෙසා කරුණු කාරණා කරනවා. කයක් ලැබිලා තියෙන නිසා කයට ආහාරය හඳා පින්ඩපාතේ වඩිනවා. හිසට සෙවණක් තියාගන්න ඕන නිසා සේනාසනයක් පරිහරණය කරනවා. ඔය ආදි වශයෙන් ඒ අර උපදීයෙන් රවිච්ච දෙයක් තියෙන නිසා අන්න ඒක වළක්වාගෙන යන්න විතරක් කටයුතු කරනවා. ඒ රහතන් වහන්සේ උන්වහන්සේ අනුපාදිශේෂ නිවනටපත් වුණා. කිසිම ශේෂයක් මොකුත් නැහැ. දැන් එතනින් එහාට උන්වහන්සේ මොකද වෙන්නේ? මෙතනින් අපේ සාමාන්‍ය වචනේ කියනවා මැරෙනවා. එතකොට ඒ කියන්නේ මේ කය අතහැරුණා.
මේ කය අතහැරුණාට පස්සේ වෙන කයකට යන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ උන්වහන්සේට. මොකද වේදනා සංඥාවක් දැනගන්න අඳුර ගන්න අවස්ථාවක් උන්වහන්සේට නැහැ. අන්නේ නැති වුණාට පස්සේ දැන් මොකද උනේ? මේ වේදනා සංඥා තණ්හා කරගන්න තිබිච්ච අවස්ථාවක් නැති වෙලා ගිය නිසා දැන් ආයි තන්හි හාවීම සඳහා හිත් ගොඩ නැගීමට අවශ්‍යතාවයක් එන්නේ නැහැ. එහෙනම් හිත් ගොඩ නැගෙන්නේ නැත්තම් අන්න එතනට කියනවා නිවන කියලා. මෙච්චර කල් හේතු එකතු කර කර හිත් ගොඩ නැගුණා. දැන් හිත් ගොඩ නැගීමට අවශ්‍යතාවයක් නැහැ. හිත් ගොඩ නැගෙන්න අවශ්‍යතාවයක් නැත්නම් පින්විතනේ හිතක් නැතිද දුකක් තියෙනවා. ඒක පිරිසිදු විඥානයක් වගේ මොකුත් නැහැ. ශුන්‍යතාවයක් කියනවා. නෑ මෙහෙමයි. ඔය ශුන්‍යතාවය කියන වචනේවත් ගන්න එපා උතන. ශුන්‍යතා ධර්මයේ කියලා. උතන ශුන්‍යතා ධර්මයක් කියන්නේ ශුන්‍යතාවයක් කියන්නේ ගන්න හරයක් නෑ කියන්නේ. හර ශුන්‍යයි කියන්නේ. ශුන්‍යත සමාධිය කියලා කියන්නේ මොකක්ද? මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙච්ච ලෝකේ මොන හරයක් කියලා ගන්නද මේක හරයක් ගන්න එක ශුන්‍යයි හරය. ඒක බිඳුවක් කරන්නේ. අනිමිත්ත කියන්නේ මොකක්ද? නිමිති වශයෙන් ගන්න තරම් වටිනකමක් නෑ මේ. අද ඔය ඔක්කොටම ඉතින් අර විවිධාකාරයේ දේවල් ගන්න ඇත්ත නැත්ත ප්‍රත්‍යයෙන් පැනෙවුවම මොකද වෙන්නේ? මෙතන දීප දැන් නෑ තුන්නේ. තව කට්ටිය හිත දිහා බලන් ඉන්නවා. හිත හැදෙන්නේ බුදු වෙලා. මගේ සාතුන් වහන්සේට පුළුවන් දේවල් නෑයටත් පුළුවන්. හිත දිහා බලන් මිනිස්සේ හිත දිහා කොහෙද බලන්නේ? හිතක් ඇති තප්පරයකට ප්‍රකෝටි වතාවක් හිත ඇති වෙනවා. කොහෙද හිතක් ඇති වෙනවා දිහා බලන් ඉන්නේ. ඉතින් කියනවා හිත ඇති වෙන දිහා බලන් ඉන්නවා. නෑ ධර්මයේ මේ හිත ඇති වෙන දිහා බලන්න. දැන් අපි කියන්නේ හිත ඇති වෙන හැටි. ඉතින් ඔය හිත ඇති වෙන හැටි අපි කියන වෙලාවේ හිත ප්‍රකෝටි ගන්න ගිහිල්ලා ඉවරයි. එහෙනම් හිතක් හැදෙන හැටි නෙමෙයි බලන් හිටියේ. හිත හැදෙන හැටි ධර්මයෙන් බලන් හිටියා. දැන් අපි කියන්නේ අපාය ගැන ගිහිල්ලාද? මේ ගිහිල්ලාවිල්ලද අපි කියන්නේ නෑ ධර්මයේ තුලින් දැකලා මෙහෙම කළාම මෙහෙම වෙලා මෙහෙම කළා මෙහෙම වෙලා මෙහෙම වෙනවා කියලා. ඒකවල ධර්මයෙන් තමයි අපි ඒක විග්‍රහ කරන්නේ. අපායක් දකින්න අපිට බෑනේ. අන්න ඒ වගේ හිතත් අපි විග්‍රහ කරන්නේ කොහොමද? ඒ ධර්මයෙන් විග්‍රහ කරන්නේ. මෙන්න මෙහෙම මේ ක්‍රමවේදයට තමයි මේක වෙන්නේ. ඒක නිසා මේක දුර සත්‍යයේ පුද්ගලයක් නැහැ කියන ඕන අපිට නිගමනයකට එන්න පුළුවන්. නැතුව හිත දිහා බලන් ඉන්නව නෙමෙයි. ඒක නිසා ඔය ශුන්‍යත ත්‍රේතෝ විමුක්තිය කියන එක ගන්න යන්න එපා. කිසිවක් නැහැ කියන එකෙන්. නැහැ කියන එකෙන් පණවන්න බෑ. උදා වීමයි, ඇය වීමයි. යමක් උදා වුණා නම් ඒක වැය වෙනවා. හිරු උදා වෙනවා කියන්නේ මොකක්ද? හිරු උදා වීමයි හිරු ඇතිවීමයි කියන දෙකම එකක්ද? නෑ. හිරු උදා වෙනවා කියන්නේ මේ උඩට එනවා. ඒක නම් හිරු උදා වෙනවා කියලා කියන්නේ. හිරු ඇති වෙනවා නම් මොකක්ද වෙන්නේ? මේ හිරිය දැන් ඔන්න උඩ ඉන්නවා. එහෙම ඇතිවීමක් නැතිවීමක් මේ ලෝකේ පණවන්න බෑ. ඒක හොඳට හරිය උඩට ගන්න. ඇතිවීමක් නැතිවීමක් නෙමෙයි උදා වීමක් සහ වැය වීමක් තියෙන්නේ. හේතුන් එකතු වීමෙන් උදා වෙලා හේතු නැතිවීමෙන් වැය වෙලා යනවා. එහෙනම් මේ මනුස්සත්වයේ හෝ මොකක් හරි සත්වත්වය හේතුන් සකස් වීමෙන් උදා වෙනවා. ඒ හේතුව නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඒක ආයේ සකස් වෙන්නේ නැහැ, වැය වෙලා යනවා. ඒකයි. ඔන්න බලන්න. අවිද්‍යාව පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිරෝධා සංඛාර නිරෝධෝ. එහෙනම් අවිද්‍යාව නිසා සංඛාර හැදෙනකොට අවිද්‍යාව නිරෝධයි නම් සංඛාරත් නිරෝධයි. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ. සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. ඔන්න තණ්හා නිරෝධය. ඉතින් තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති නිරෝධෝ. එහෙනම් ජාති නිරෝධ කරන්න මාර්ගය මොකක්ද? අර මම නිරෝධ කරනවා කියන්නේ මොකද්ද? නිර්උදා කරනවා. උදා වීමක් නිර්උදා වීමක් තියෙනවා. ඒක තමයි ක්‍රමවේදය. එකකින් උදා වෙන්නේ යනවා. මොකද අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප ඔය තියෙන මොකද්ද? ඔය තියෙන උදා වෙන හැටි. ලෝකගාල ಜಾති හටගත්තා. අන්න දෙවියන් වහන්සේ මේ උදුවනම් මොකද්ද? මොකුත් නැහැ ಜಾති. ආකාශමික වාදේ අහදින් වෙන්න වගේ නම් මොකුත් නැහැ ಜಾති. එහෙම නෙමෙයි. උදා වෙන හැටියක් තියෙනවා. ඒ වගේම නිරෝධා කරන හැටියකුත් තියෙනවා. උදා වෙච්ච එක නැති කරගන්න හැටියකුත් වෙනම තියෙනවා. එහෙනම් ඔන්න ඔය ක්‍රමවේදයෙන් දකින්නේ. උදා වුණේ යම් දෙයක් නිසාද? ඒ දේ නැති වුණොත් මොකද වෙන්නේ? අර හේත් නැහැ. ඒකයි දකින්න තියෙන්නේ. එහෙනම් තණ්හාව නිසා නම් ಜಾති හටගත්තේ තණ්හාව නැති වුණාම මොකද වෙන්නේ? ಜಾති නැහැ. එහෙනම් කොහෙද ශුන්‍යයක් තියෙන්නේ? මම දන්නවා ඔබ කතා කරන්නේ මේ සමාජයේ තියෙන වචන. ඒවා කතා කරලා දැනගන්න ඕනේ හරියට විස්තර කරගෙන. එතකොට තමයි මේ ගමන යන්නේ ලේසි. එතකොට එහෙනම් ශුන්‍යයක් තියෙනවා කියලා කතා කරන්න බෑ. එතකොට ඇතලත ප්‍රත්‍යක් හට ගන්නවා. ශුන්‍යතයි කියලා කියන්නේ මේ ලෝකේ ගත යුතු හරයක් නෑ. අරමුණු ගන්න තරම් වටිනකමක් නෑ.
මොනවා කියලා ගන්නද? හරයෙන් ශූන්‍යයි. ඒක තමයි චේතෝ විමුක්තියට නගන්නේ. හරයෙන් ශූන්‍යයි කියන මේ ලෝකේ. කිසිම හරයක් නැහැ කියලා. අනාතයි කියලා කිව්වේ ඒකයි. අසරණයි අනාතයි කියන්නේ දෙකක්. අනාතයි කියලා කියන්නේ මොකක්ද? ගැළවිල්ලක් නෑ ඉවරයි වැඩි ඉවරයි. අනේ අවුරුදු 12 දී කෙල්ල අනාත කළානේ අර කාලකන්ණිය. ඔන්න කියනවා. ඒ කිව්වේ මොකක්ද? ආයිත් සමාජයට ඇවිල්ලා ඉවරයි කෙල්ල. අන්න අනාත. අනේ අර කෙල්ල අසරණ වුණානේ අම්ම නැති වුණා. ඒකෙන් කියනවා සමාජයට එන්න බෑ ආයෙ මොකක් කරගන්න බෑ එහෙම කියලා නෑ. අනාත වුණා කියලා කියන්නේ ඉවරයි. එහෙනම් මේ අනාතයට මගක් මේ යන්නේ. එහෙනම් මේ අනාතයට මග දුරු කරන නාතත්වය ඇති කරගන්න අන්න එතකොට තමයි අනාත නාත දැක්කේ. කවුද අනාත නාත කියන්නේ? බුදුහාමුදුරුවෝ. එහෙනම් බුදුන් දකින්න නම් ධර්මයේ දකින්න කිව්වේ ඒකයි. අනාත වූ භව ගමනට නාතත්වයක් උදා කර ගැනීම උදෙසා යම් ධර්මයක් කියනවනම් අනාත නාත වූ ධර්මයේ ඒක තමයි සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒකයි උන්වහන්සේට අනාත නාත කියලා කියන්නේ. අනාතේන්ට නාතත්වයක් උදා කරන නිසා. මේ සසර ගමනේ අපි අනාත වෙලා ඉන්නේ. ඔබ දන්නේ ඊළඟ මොහොතේ ඔබට මොනවද වෙන්නේ කියලා. මෙතනින් ගියාට පස්සේ මොනවද වෙයිද කියලා දන්නේ නැහැ. ඉතින් ඔය පොඩි බල කියන්නේ කියන්නේ මම ඔබට මොකද ධර්මදානයේ ඉරිසක් ඉන්නේ බණ අහලා. නැත්නම් මේ මහ ගින්නක ඉන්නේ. දැන් සමහරව කියනවා ඇති ඉතින් බණ කියනකොට ඉතින් ඔහොම නෙමෙයි මේ පොඩ්ඩක් ඉතින් තව මේ සාන්තව කියන්න ඕනේ. වගේ ඒවත් හිතෙන වැඩි කට්ටියට. දැන් මම උදාහරණයක් කියන්නම්. ඔබගේ දරුවා දැන් මේ ගෙදර ඉන්න අම්මම මට මේකට උත්තරයක් දෙන්න. ඔබගේ දරුවා මේ දොර අරගෙන මේ වැට උඩට නැගලා. දැන් ඔබ ඔතන ඉන්නවා. දැන් මේ දරුවා තව පොඩ්ඩේ බැලලා බෙල්ල කඩාගන්න යන්නේ. ඔබ කියනවාද? පුතා බහින්න පුතා බැලී මිදෙන්න පුතා. ඔහොම කියනවාද ඔබ? එහෙම කිව්වොත් ළමයාට දැනේද මේ පුතාට මේකේ භයානකත්වය? එහෙනම් මං කියොත් පින්වතුනි මේ සංසාරේ හරි කටුකයි පින්වතුනි. ඒකින්ද මේකෙන් ගොඩ යන්න පින්වතුනි. දැන් අපිට දැනෙනවද මේ සංසාරේ දෙන කටුකත්වය? මෙහෙම නෙමෙයි කියන්නේ යකෝ ඉක්මන් කරා. හරිනම් කියන්නේ බලන්න ඕන නෑ විදිහට. පින්වතුනි ඒක තමයි දැනෙන්නේ මිනිස්සෙක්. අර මට නම් කොහෙවත් කරන්න මුදුන් වෙන්න ඕනේ නෑ. හරි දේ කරන්නයි මට ඕනේ. ඉතින් ඒකයි මම කියන්නේ. අනේ මං සාන්තව කියන්න ඕන නම් ඉතින් පුළුවන් YouTube එකේ තියෙනවනේ ඔක අඩු කරන්න ක්‍රම වේදේ. ස්ලෝ මෝෂන් ගන්න. එතකොට හරි ආදාලේ කිස් කරගන්න. ස්ලෝ මෝෂන්. එතකොට පැය 10ක් විතර හැමෝම කීයත් පැය තුනේ බලන්න. ඒකනේ මටත් දැනෙන්නේ නැහැ මං කියන එක. නැත්තම් මගේ කාලේ අපරාධනේ. ඔබ නිවන් දැක්කල මම අපායි ගියොත් නේද? මටත් දැනෙන්න ඕනේ මං කියන බල. එහෙනම් මේ මට දැනෙන විදිහ මම මේ කියන්නේ. මම කැමති කවුරුහරි මට මේ විදිහට බල කතා කරනවා. මේ ලයන් විතෝ බල කියලා නෑ බුදුහාමුදුරුවෝ කොහෙවත්. වචන 512ක් කතා කරනවා අපි වචනයක් කතා කරන්නේ බුදුහාමුදුරුවෝ. දැන් කොහොම අහන්නේ මේ බල ටික මිනිස්සු. හිතක් කොහෙවත් යන්න කාලයක් නෑ. ගියොත් ඉවරයි හැබැයි. ඉතින් මේ මම මේ හිතලා කතා කරනවා නෙමෙයි. සමාධිගත වෙලා කතා කරගෙන යනවා. අපි ඔන්න එළි වෙනකන් කතා කරමු. මට කිසි ප්‍රශ්නයක් නෑ. එළි වෙනකන් කතා කරන්නේ. ඉතින් මම කියන්නේ මේකයි මේ සසරේ භයානකත්වයක් තියෙනවා. නැත්තම් මේ තරුණ යුවල් වලට කියයිද යකුනේ ඔය ළමයි හදන්න නැතුව විපාක කොට හිටපන්න ළමයි හදන්න නැතුව. ඉතින් ඕවට සමාජයෙන් එන දොස් එයි. මුන් මේ මුස්ලිමයෝගෙන් අල්ලස් අරගෙන එහෙමත් කියයි. ජාතිවාදීව මේ සිංහල ජාතිය නසන්න හදන්නේ. එහෙමත් එයි. මම කියන්නේ පින්වතුනි ධර්මයේ අවබෝධ කරගත්ත අයටයි මම කියන්නේ පොඩ ළමයි හදන එක පරක්කු කරහන් කියලා. අනාථ වන්දන එක පරක්කු කරහන් කියලා. මං කියනවා මේ දඩාවතේ ඉඳිනකොට මං කියනවා මේ කරාට බඳින්න එපා කියලා. නිවන් දකින්න යන කෙනෙක් ළමයි හදලා හරියනවා. ඔබම උත්තරයක් දෙන්නකෝ. හාමුදුරුවෝ කෙනෙක් ළමයි හදලා හරියනවා. නෑනේ. ඇයි හාමුදුරුවෝ උනේ නිවන් දකින්න. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? නිවන් දකින්න. එහෙනම් මේ ඒ වගේ පිළිසකට තමයි මම මේ අවවාදය කරන්නේ. හාමුදුරුවෝ වෙලා නෑ නමුත් හිත මහාන කරගෙන ඉන්නේ. ඒ අයට මං කියනවා පොඩ්ඩක් ප්‍රමාද කරන්න. තව පොඩ්ඩයි. ඔය නෙක්කම් මේ වෙනවා. අපිට උනේ මමත් මේ මිලියනර් කෙනෙක් වෙන්න ගිය එකයි. සල්ලි හොයලා මේ හොයපු හරේ නෑ. මමත් කෙහෙල් කන්දම් බිම දැම්ම ඔබ වගේ. එක කන්ද පතුරු ගහලා එකෙන් දැයවෙන්න පත්තුන්නේ නෑ. තව කන්දක් බිම දැම්ම ඊට පස්සේ. මොකද හිතුණානේ මේ කන්දේ නෑ කියලා. අරටු හොයනවා මොකේද මේ? කෙහෙල් වන්නේ. කෙහෙල් කන්දන් වල අරටු හොයන්නේ. තනි කෙලින් දිගට තියෙන්නේ ඉන්නේ. ලන්ඩන් වලට ගියා ඊට පස්සේ. ඇයි ලංකාවේ පතුරු ගහපු කෙහෙල් මදි වෙලා. එහෙ ගිහිල්ලා පතුරු ගැහුවා. එක ජාතියෙන් පතුරු ගැහුවා. හරේ හම්බුන්නේ. ඉතින් තව පතුරු ගැහුවත් ඔච්චරයි.
ඉතින් එන්නේ මට්ටම පැන්න දැන් හරි. ඔබ හිතනවා මේ අතහැරලා දාලා යන්නේ අමාරුයි කියලා. අනේ නෑ. දැන් මට ඕන එක දෙයක්. මේ පණකෙන්ද රැකුණා නම් ඇති. ඒකයි මම කියන්නේ මට ආරාම ඕනේ මට ගහක් යට ඇති හොඳට. මට පාත්‍රයක් දීපන් මේ විදිච්ච මේ මැටි වලක් දීපන් ඒ ඇති පාත්‍රයට. එක වේලක් ඔය මොන හරි කන්න ටිකක් දීපන්. ඒ හොඳටම ඇති. මේ කයට එන ගැහිච්ච දේ. පිටුදේ මේ කයත් එක කටයුතු කරන්නේ මේ කාමකෙවු. නිවන් දකින්න යන අය මේ කයෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. කය ගැන හිතන්නේවත් නෑ අඩුවකට. ආනී මගේ මූණ දැන් එදා වගේ නෙමෙයි පොඩ්ඩක් ගොරෝසු වෙලා වගේ. එහෙම ප්‍රශ්නෙත් නෑ ඒ උත්තරයන්ට. කයක් තියනවද නැද්ද කියලා. හිතටයි ප්‍රශ්න තියෙන්නේ. කකුල කඩලා ගියත් කමක් නෑ. හැබැයි හිත කැඩුණොත් එහෙම. හිතට රාගය අරුණුවොත් ආවොත් ඔන්න ප්‍රශ්නයක්. ඒකයි කිව්වේ විසගෝර සර්පයා දැක නැර මෝඩයා. හොඳ නර ගොන්නු ඕක අල්ල ගන්නව කොහොමද? සර්පේ දැක ගම උඩ ගහපන් කියලා පොල්ලගේ. ඕක නෙමෙයි කිව්වේ. විසගෝර සර්පයා දැක නැර මෝඩයා කියේ මොකද්ද? මේ හිතට විසගෝර සර්පයෝ 3 දෙනෙක් එනවා. අන්නේ අයව දැක්ක ගමන් ගහපන් පොල්ලෙන් එන්න දෙන්න එපා. ඕක බුදුහාමුදුරුවෝ කිව්වේ කොහොමද? උප්පන්නං කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති ඥාන්ති කරෝති අනභවං ගමේ. ඥාන්ති කරෝති කියන්නේ අභාවයට පමුණවන්නේ. මරන්නේ. අනභවං ගමේති. ආයි උපදින්න දෙන්නත් එපා. පුච්චල දාපන් කියනවා. ආයි කොහෙන් හරි මතුනොත් එහෙම. පුච්චල දාපන්. විනාශ කළාම දාපන්. ආයි එන්න දෙන්න එපා. ඕක තමයි කිව්වේ රහතන් වහන්සේ කොහොමද? 100 එළියන්ගේ රහතන් වහන්සේලා රක්ෂ ගානක් හිටියනේ. අද මේ මොකුත් නැති જાතියක් බවට පත් කරලා තියෙන සිංහලයන්. ඉන්දියාවෙන් ඔක්කොම ලැබුණයි කියලා. ඒ උත්තරේ මොකද්ද කියන්නේ? විසගෝර සර්පයා දැක නැර මොඩයා. විසගෝර සර්පේ දැක්කොත් ඕක අරින්න හැම එපා. ඒවලම තල්ල පොඩි කරලා දාපන්. ඒ කිව්වේ අර අහිතක සර්පේන්ට නෙමෙයි. සර්පය උන්ගේ පාඩුවේ යනවා. ඉතින් මොඩ අරකට අරගත්තට පස්සේ ඕක තමයි තියෙන ප්‍රශ්නේ. ඒක නිසා අපි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මට ඒක තමයි ඔබට වැඩියෙන් කියන්න ඕනේ. ධර්මයේ ඕන තරම් මේකේ තියෙනවා. නමුත් මාව හම්බුනාට පස්සේ ඔබට දකින්න ඕනේ කියන්නේ මට නිවන් දකින්න තියෙන කැක්කම. ඒක ඔබ තුනට එන්න ඕනේ, කාන්දු වෙන්න ඕනේ. ඒකයි ආර්යයන්ගෙන් ඔබට ලැබෙන්න තියෙන්නේ. ඡන්ද ඉරිදිපාදේ වැඩෙන්න ඕනේ. මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. බොරුවක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ භව ගමන මහ භයානකයි. මෙතනින් මම පෙරේතේ වුණත් ඔක්කොම ඉවරයි. මම ඔය ප්‍රේත විද්‍යාව, භූත විද්‍යාව හොඳට හදාarලා තියෙන්නේ. කට්ටඩියේ පෙරේතේකට දෙන වද ටික ඇහුවොත් එහෙම ඔබට එපා වෙනවා. පෙරේතේක අල්ල ගන්න කොච්චරනම් වද දෙනවද කියලා උට. තෙල් කාච්චි වල දාලා හුච්චන්නේ උන්. මන්තර වලට පිච්චෙනවා උන්. අඳුනෙන් එහෙම බැලුවොත් සම්පූර්ණ විරූපී පිච්චිච්ච රූපයක් පේන්නේ. අර අම්මගේ. කාගේ හරි අම්මනේ. බුදුහාඳුරෝ කියන දේ බින්දු මාත්‍රයක් ඇහුවේ නැහැ. අහන්න නැතුව මොකද කළේ? පුළුවන් තරම් උඩ පැන හිටියා. ඊට පස්සේ පොට බිම ඇනෙන්න හිටිනකොට පන්සලකට රිංග ගත්තා. පුරුත්ත කරගෙන යනවා එතනක් ගිහිල්ලා. ඉතින් මුදුන් වෙලා එතන ඉඳලා අතන ඉන්න මිනිසුන්ගේ මේ භක්තියට හානි කරගෙන ඉඳලා මැරිලා යනවා. මැරලා ගිහලා මොකද උනේ? අර වල වේගයක් කියලා උපදිනවා. ඊට පස්සේ ගෙදර ළමයින්ට ඉන්න නැහැ. කට්ටඩියකට කියනවා. කට්ටඩිය ගෙනල්ලා මොකද කරන්නේ? අර දස්ස වද දීලා බඳින්නේ. ඔය කිව්වේ බඳින එකේ කියන්නේ. ඒකයි කියන්නේ මේක මහා භයානක දැනක්. ඔබ බල්ලෙක් වුණොත් එහෙම මේවා පොඩ්ඩක් හිතලා බලන්න. ඔබ අනිත් ඒවා ගැන නම් හිතනවනේ හොඳට. මේ රටේ මට වීසා එක හායි හම්බුනේ නැත්තම් මම මොකද කරන්නේ? ඒව හිතනවා. මේ තම අවුරුදු 50 ගැන වෙයි හිතන්නේ. තරුණයද? අවුරුදු 5 කෝටියක් ගැන හිතන්නේ නැද්ද? මෙතන මිසුනොත් එහෙම මොකද? මම කියන්නේ මේකයි අන්න ඒමයි ඔබ තුරට කාවා දෙන්න ඕනේ. මම ඒකයි හැමදෙස්සෙම කියන්නේ මේ බුදුදහම හුරුතලයට පාවිච්චි කරන්න එපා. බුදුදහම දැනගන්න පාවිච්චි කරන්න එපා. බුදුදහම තියෙන දැනගන්න නෙමෙයි. iPhone එක පිටියට තියෙන මැටි ගහන්න එපා gadolak අඩු වුණා කියලා. iPhone එක වටින එකක්. ඒකෙන් ඒකේ තියෙන ප්‍රයෝජනෙ ගන්න. ඒකයි මට ලෝකෙට කියන්න ඕනේ. මේ ධර්මයේ අමතරව. තරුණයන්ට මේක තේරෙන්න ඕනේ. ඔබගේ ජීවිතේ මේ කාලකන්ණි වේගෙන යන්නේ. ඔබ මේ ලෝකෙ ඉන්න ලොකුම සල්ලිකාරය වුණත් කාලකන්ණි. කාලකන්ණිය කියන්නේ මොකද්ද? කාලේ කාදම උපෙන්ෙක් වෙනවා අන්තිමට. සහ මුලින්ම කාලේ කාදම වෙනවා අන්තිමට. ඔබ මේ ලෝකෙ ඉන්න ලොකුම සල්ලිකාරය වෙලා ඔබට පුළුවන් සතර පාඩලෙක නවත්ත ගන්න. ඒකයි කියන්නේ. ඉතින් මේ හුරතල් කර කියන්න වෙලාවක් නෙමෙයි තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා හතර වටෙන් ගල් හතරක් පෙරලීගෙන එනවලු. ඉතින් ඔය ඒක බව දැනගෙන ඉවරලා මෙතනින් පැනලා දුවපල්ලා කියලා. දැන් ඕක මම කොහොමද මිනිස්සුන්ට කියන්න ඕනේ? ඔබ කොහොමද කියන්නේ? ඇත්තටම හතර වටෙන් ගල් හතරක් පෙරලීගෙන එනවනේ.
ඔබගේ දරුවා ඉන්නවා වැද්දේ. හතර වටින් ගල් හතරක් පෙරලීගෙන එනවා. හිටියොත් එහෙම දරුවව ගල් හතරටම ඇදලා චොප්ප චොරස් වෙලා යනවා. දැන් ඔබ දරුවට මේ උතනින් දුවපන් කියලා කොහොමද කියන්නේ? සින්දුව කියන්නේ. එහෙනම් මොනවද මේ සින්දු ගාත කියන්නේ? ඇදලාද කියන්නේ? මාත්‍රා 10ට විතර ඇදලාද කියන්නේ? ඒකයි මම කියන්නේ. මෙතන තියෙන ලොකු ප්‍රශ්නයක් ඔය මිනිස්සුන්ට. රංගපානවා. සමහරු පින්දපාතේ රංගපානවා. මගේ සාස්ත්‍රෝන් වහන්සේගේ සාසනේ කනවා. මම ඒකයි කියන්නේ. ඔබට හිතෙන්න ඕනේ මම පින්දපාතේ රංගපාන්නද තියෙන්නේ. පාත්‍රයක් අරගෙන කුඩේකුත් ඉහළගෙන කට්ටියත් එක්ක පාරේ යනවා. ඒ යනකොට කට්ටිය ඒකට දානවා. හරි දැන් පින්දපාතේ. ඉතින් කියනවා මේ සම්බුද්ධ ශාසනය හරි ඉහළට කතා කරන්නේ මිනිස්සු. එක්ක දහමක් අවබෝධ වෙලා නැහැ. පින්දපාතේ තියෙන රංගපාන්න. මේ නිවන් දකින්න යන මහ උතුමන්ට එක වේලකින් මේ කුසගින්න නිවා ගන්න. නේව දවාය නමදාය නමණ්ඩනාය නවේගූසනාය. ඔන්න ඔය ටික. මේ මදේ පිණිස මේ නෙමෙයි. විනෝදයේ පිණිස නෙමෙයි මේ කරන්නේ. අඩුදම් පුරව ගන්න නෙමෙයි. නිවන් දකින්න ඕනේ යම් දෙයක් තියෙනවා අන්න ඒකට ශක්තිය ගන්න. එහෙනම් පින්දපාතේ යන්නේ ඒකටනේ. පින්දපාතම් පටිසේවාවේ කියලා තියෙනවා. එහෙනම් මේ රංගපානේ අරකට තව එක්කෙනෙක් හොඳට ගන්නවා ෆොටෝ එකක් ලස්සනට වීඩියෝ කරලා ඒක දානවා බහැටද Facebook එකට. ඉතින් ඕකම අනිත් පැත්තට වෙනවා අර එන්නේ ස්ටේජ් වල එන්නේ මේ පද්ද ඇවිල්ලා මේ පැත්තට හැල්ලා ආපහු යන්නේ. ඒ වගේ එකක් නෙවෙයි. ඒකුණුත් රංගපානවා. අනිත් පැත්තෙන් අනිත් පිරිසක් රංගපානවා. මම කියන්නේ මේකයි. සාත්‍රුන් වහන්සේගේ දර්ශනයක් විදිහට පිළිගන්න. ඒක සුළුපටු දෙයක් නෙමෙයි. ඒක තුළින් ඔබට මහ ශාන්තියක් එන්නේ. අද මේ වෙනකොට අපි පෙරේතයෝ කී දෙනෙක් ගොඩ දාලා නැද්ද? මේ පින් අනුමෝදන් කිරීමේ ක්‍රමය තුළ ප්‍රකෝටි ගාණක් පෙරේතයෝ ගොඩ ගිහින් නැති. සාස්ත්‍රුන් වහන්සේගේ සාධනෙන් තියෙන යටම තියෙන උපකාරය. ඒකයි කියන්නේ මේක අර ෂෝ ඕෆ් එකට ගන්න එපා. මං කියන්නේ ඔබ එහෙම කරනවා කියලා. මේක අහගෙන මේ තව කාලෙක වැටෙන්නේ. මම කියන්නේ ඒකයි. ඉතින් ඔබට මම කියන්නේ මේ මහ වටින chance එකක්. මේකෙන් පස්සේ ආයෙ chance එකක් නැහැ. මම නම් කියන්නේ ඒ චූටි දරුවෝ ඉන්න හැරෙන අනිත් ඔක්කොම පැවිදිලා මේක කරගනින්න කියලා තමයි මම නම් කියන්නේ. ඒකට හේතුව කියන්නේ මේකේ තියෙන මහ ජහජරා ස්වභාවය මම හොඳට දැකලා ඉන්නේ. ඒකයි මම කිව්වේ මම යන්නේ හරි ආසාවෙන්. අර දාස් ගණන් හම්බෙන්නේව නැවැත්වි පුදුම ආසාවෙන්. අර ලන්ඩන් වලට ඇවිදින්න. එයාපෝට් එකට ඇවිදින්න. දැනෙච්ච සනීපේ. තුන්සිවුරයි පාත්‍රයගෙන වලවැදුනම තියෙන සනීපේ. සසර ගමන කෙලවර වෙනවා කියලා දැනනකොට තියෙන සනීපේ. ඔබ කවද්ද ඒක ගන්නෙ? ඔබ කවද්ද බය දුරු කරගන්නේ? මම තව අවුරුද්දකින් එන්නම්, දෙකකින් එන්නම්, තුනකින් එන්නම් කියලා කියන්නේ. ප්‍රශ්නයක් නෑ ලොකු වගකීමක් තියෙනවා. මම ඔබ ගැන කතා කරන්නේ. ඔබ හැමෝම ගිහි ජීවිතේ ඉන්නවනම් අපිට හොඳයි. ඇයි? ඉතින් ආරාමේ හදන්න ඔබ හම්බ කරපු ධනෙන් කොටසක් කියවෙනවා. එහෙම කරලා ආරාම විහාර හැදෙනවා අනිත් අයට හොඳයි. නමුත් මම බලන්නේ ඔබ දෙන ධනෙට වඩා මම ඔබට මොකද කරන්නේ? ඒකයි සමහර පිරිස් මාත් එක්ක කතා කරන යමක් දෙන්න. එහෙම කතා කරපුවම මම අහන්නේ දැන් ඔබතුමා බැඳලාද? ඉතනහන බණ අහනවද? මම ගොඩක් අයත් එක්ක මම කතා කරන්නේ නැහැ. ලොකු සේවාවක් කරනවා නම් ඉතින් අපේ අර මහතුරුගෙන් තියෙන කරදරේට මම කතා කරනවා. මොකද සාසනික සේවාව මහා ඉහළින් ඉහ දරාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අයට ඒ මහතුරු මට කියනවා අනේ අර මහත්තයාට කතා කරන්න කොහොම හරි ආදි වශයෙන්. එතකොට මම අහන්නේ එකම එක දේ. ඔබතුමා කීයක් දෙන්න බලාපොරොත්තු වෙනවද? මිනිහෙක් නේද ඔහන්නේ. මම අහන්නේ කෙලින්ම බැඳලාද? බැඳලා. ළමයි ඉන්නවා. නෑ කිව්වොත් එහෙම නියමයි. එහෙනම් කියන්නේ මොකද්ද? බිරිඳට වනාස්තවන්න. මොකද නිකන් බිරිඳ අතාරින්න ඕනේ. මේ කාලේ ඉන්න බිරිඳෑවරු හරි සූක්ෂමයි. සූක්ෂමයි කියලා කියන්නේ ධර්මයේ යම් ප්‍රමාණයකට තේරෙනකොට මෙතනින් අයින් වෙන්න උත්සාහ කරනවා. ඒක මම අද්භූත ප්‍රත්‍යක්ෂ දෙයක් තියෙනවා මේ අපේ ඉන්න මේ පිරිස අතරේ. තරුණ පිරිස තල්කාලා අතරේ. ස්වාමි පුරුෂයාට කලින් බිරිඳ අතරේ. ඒ ස්වාමි පුරුෂයෙකුට ධර්මයට එන්න ඕන නම් කරන් තියෙන්නේ මොකද්ද? බිරිඳට ධර්මයේ දෙන්න. මොකද බිරිඳව දාලා එන එක සුදුසු නෑනේ. එහෙම අපි කියන්නේ නැහැ කවදාවත්. ඒක සුදුසු නෑනේ. ස්වාමි පුරුෂයා බිරිඳයි එන්නේ. ඇවිදලා මේ වැඩේ කරගන්න. අපි ඉමු ගහක් ගලක් යටහරේ. මේ මෙහෙර විහාර මොනවද? ඒව හැදුනා ඒව නැත ඒකයි. පුළුවන් කෙනෙක් ඒවට වියදම් කරයි. මාරහතන් වහන්සේලා බිහි වෙන ස්ථාන හදන්න පින් තියෙන පිරිස් ඇති.
ඉතින් ඒ අය දැන්ටත් ඒව කරනවා. කෝටි ගණන් එනවා. දන්නේ. පුළුවන් විදියට. ඉතින් කෙනෙක් මේ පවුම් 50ක් දාන මේ රුපියල් 50ක් දානවා ඇති ඒක. පුළුවන් විදියට. ඒක ප්‍රශ්නයක් නෑ. මම පිළිතර කියලා තියෙන්නේ ඒව හැදුනත් එකයි නැතත් එකයි. නිවන් දකින්නද ඕනේ? එහෙනම් යන්නවල. ඊළ තමන්ගේ වැඩේ කරගන්න. යන්තම් ඊට දෙවනක් තිබුණා වැඩි වැහින වෙලාවක ඇවිල්ලා ඉන්නේ. දැන් ගහක් කරලා නිදා ගන්න බැරිද? එහෙනම් ඔය ඊළ ඔය මේ පික්නික් ගියාම නිදා ගන්න. පික්නික් ගියාම නිදා ගන්න පුළුවන්. මහලේලා තමයි නිදා ගන්න බැරි. එහෙම වෙන විදියක් නෑ. වහින් නැත්තම් ගහක් කරලා හරි නිදා ගන්න පුළුවන්. ආරක්ෂාව තියෙනවනේ. මේ වනමුර්ගයයිලා කාලේ යන්නේ නේ කැලේ නෙමෙයිනේ. ඒකයි. ඉතින් එහෙම ප්‍රවේදයකට තමයි අනුගත වෙන්න තියෙන්නේ. මේ මහ ලාභයක් ලැබෙන්නේ. ඒකයි මම කිසිවක් අතහැරලා යනව නෙමෙයි. ඔක්කොම අතහැරිලා යන්නේ. අල්ලන්න මේ ලෝකේ මරන්න ඕන එකෙක් මං අනේ කියලා බලන්න. මොන මාව මරන්නවත් පොඩ්ඩක් කියනවා නේ මරන්න එපා මට තව දවස් දෙකක් දීපන් කොහොමද? මේක තව ටිකක් තියෙනවා කියලා ඉවර කරගන්න. මේ අවංකව කතා කරලා. මේකයි කියන්නේ මම මේක මට දැනෙන මේක මම කොහොමද පින්නුදිනේ ඇදලා පැදලා කියන්නේ මේ සාසනයේ කොහෙද අදින්න පදින්නේ. ඒකයි ඔබට දැනෙන්නේ මම මේ කියන්නේ මං ආවේ ඔබ බේරගන්න. ඔබ බේරගන්න ඔබගේ දරුවා. ඒකයි ප්‍රශ්නේ. අද ෆ්ලයිට් එකේ එනකොට කිව්වනේ ෆ්ලයිට් එකේ ඔක්සිජන් අවශ්‍යතාවයක් ආවොත් ඉස්සෙල්ලා ඔබට දාගන්න ඊට පස්සේ ළඟට දාගන්න කියලා. ඒ වෙලාවට ඒක කරන්නේ. මේ වෙලාවේ මොකද කරන්නේ? අම්මට කරනවා, තාත්තට කරනවා, අයියට කරනවා, අක්කට කරනවා, රටේ ඉන්න මිනිස්සුන්ට කරනවා, දරුවන්ට කරනවා, අන්තිම ඔබට කරගන්න ගාව. ඔබ මැරිලා මහා අපාගත වුණොත් එහෙම කවුද ඔබ බේරගන්නේ? නිවිද එයිද? කාම පුරුෂය එයිද? ළමයි එයිද බේරගන්නේ? ඉවරයි. chapter close. ආයි අපිවත් ඔබ ගැන කතා කරන්නේ නැහැ ඊට පස්සේ. ඇයි උපේක්ෂාවෙන් බලන හැරෙන අරම්මා නරකා දින්න එකගෙන් අපි මොනව කරන්නේ? ඒක දුක් විඳලා මේ අවස්ථාවට එන්න ඕනේ. පිනක් ගන්න හැටි. ඒකයි පින්වතුනි කියන්නේ මේක මහා භයානක තැන. ඔබට තියෙන හිතවත්කමටයි කියන්නේ. කාලෙදලා ඉන්නවට නෙමෙයි හිතවත්කමට කියන්නේ. මම මේට වඩා එහාට ගියා ගන්න. ඔබට කියන වගේ නෙමෙයි මම ඊට වඩා දරුණු විදිහට මට කියා ගන්නවා. මේක කරගන්න කියලා. ඔබ සත්තුන්ට ආදරේද? සත්තු මරනවට කැමති නැද්ද? එහෙනම් ඉක්මනට සෝතාපන්න වෙන්න. එතන ඔබ තුලින් සත්තු උපදින්නේ නැහැ නේ අය ලෝකෙට. ඔව් උපදින හැම සතෙක්ම මරලා දානවා. මරලා මස් කින කනවා. ඉතින් හත්ෙන් ආදරේ තියනවා නම් මොකද්ද? මා ගව මාස් නොකමු කිය බෝඩ් ගහගෙන ගිහිලා හරියන්නේ නැහැ. ගවයෙක් වෙන එක නවත්ත ගන්න. ඉතින් සමහර හාමුදුරුවෝ ගිනි තියා ගන්නවා මේ ගව මාස් නොකමු කියලා. මොන සාසනේ පැවිදිච්ච අයද දන්නේ? අපහාස කරනවා නෙමෙයි. නමුත් හිතට බලන්න මේ පැවිදි ජීවිතය නිහි ජීවිතයක් තව කමන්නේ. පැවිදි ජීවිතය ඔක්කොම අතහැරලා දාලා මේක කරගන්න පුළුවන් මේ කාගෙන්වත් ප්‍රශ්න නැති ජීවිතයක් නසා ගන්නවා කියලා කියන්නේ. ඒක නෙමෙයි කරන්න තියෙන්නේ. තව 100කට බණ කියලා 50ක් සෝතාපන්න කරනවා. ආයි හරක් උපදීද ඔය 50 කවදාවත්. නෑ. ඒකයි මම කියන්නේ. ඒක නිසා ඔන්න ඔය දේ ගැන පොඩ්ඩක් හිතන්න. තමන් ගැන. අද පටන් තමන් ගැන හිතන්න පටන් ගන්න. ආත්ම අර්ථකාමී වෙන්න. දැන් මම වැඩි දෙයක් කිව්වේ. නෑ. ආත්මාර්ථකාමී කියන වචනේ අද මෝඩ විදියට හදාගත්තට කරන්න දෙයක් නෑ. බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද? ආත්මාර්ථකාමී වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? ආත්ම අර්ථකාමී. ඒ කියන්නේ තමන්ට අර්ථයක් කරගන්න කෙනෙක් බවට පත් වෙන්න. අද ඕක කියන්නේ මොකද්ද? ඕක කියන්නේ කුහකයක්. ආත්මාර්ථකාමී කියන්නේ. තමන් ගැන පමණක් හිතන්නම් බලන්න කොච්චර වැරදි වචනද කියලා. ඉතින් ඒක නිසා කවුරුත් කැමති නැහැ ආත්මාර්ථකාමී වෙන්න. ආත්මාර්ථකාමී නෙමෙයි ආත්ම අර්ථකාමී. ආත්මාර්ථකාමී කියලා හදාගත්තාම හරියට. ආත්ම අර්ථකාමී. ඒ කියන්නේ මොකද්ද? තමන්ට අර්ථයක් පිණිස කටයුතු කරගන්නවා. ඊට පස්සේ පර අර්ථකාමී. අනිත් අයටත් අර්ථයක් පිණිස කටයුතු කරලා දෙනවා. ඔන්න ඔතනට එන්නේ. ඒක නිසා පුළුවන් තරම් පින්වතුනි මේ මාර්ගයේ වඩලා හිර වෙන තැන් ප්‍රශ්න ආකාරයෙන් එවන්න. ඔබ ලංකාවට ආවම අඩුම තරමේ සතියක් දෙකක්වත් ආරාමේ ඉන්න බලාගෙන එන්න. ඒ වගේ දේවල් වලින් පටන් ගන්න ඔබට එකපාර අතහැරලා යන්න බැරි නම්. අවස්ථාවක් එයි. ඒ ආපු ගමන් එතන තියෙන ඔබ වෙනින් කුඩිය. කිසි දෙයකට බය වෙන්න එපා. මේ තුන් ලෝකෙම නවාතැන් ගන්න පුළුවන් තැනක් තමයි එතන තියෙන්නේ. ඉමු කොහේ හරි. එක අපිට එක අනකට හරි කවන්නේ නිවන් දකින්න. ඒකයි මම කියන්නේ. මෙතන වෙන මොකුත් නෙමෙයි අවශ්‍ය. බෙල්ල කඩලා ගියත් නිවන් දකින්න. එහෙම මට්ටමක් හදාගෙන එන්න. ඔබම හදයි ඔය ආරාමේ. මම දන්නවා ඒක. ඒකයි මම කාගේවත් සල්ලි ඉල්ලන්නේ නැහැ.
අපි ආරාමයක් හදනවා අපිට සල්ලි ගියක් කර දෙන්නේ නැහැ. විදුලි ආලෝකය සහ පූජාව සඳහා අපිට ආධාර කරන්නේ නැහැ. එහෙම ඒවා මේ බුද්ධ ශාසනයේ නැහැ. මේ රටෙන් මහා ආධාර ලැබෙනවා. මොකද මම බොහොම කැමැත්තෙන් ආවේ මේ රටට. මොකද මට ආරංචි මේ රටේ ලොකු ආධාර ලැබෙනවා කියලා. දැන් මේ සමහර පිරිස ඉන්නවා. හරි ප්‍රසිද්ධ චරිත ලන්ඩන් වල. ඒ අපි ඔය මේක කතා කරන පිරිස අතර. හැබැයි මම අද තමයි දන්නේ. දැක්කේ. මොකද මම හොයන්නේ නැහැ ඒවා. ඔබ හැමෝම අද නේද මාව දැක්කේ? එච්චරයි වෙන මොනවද? අදින් පස්සේ ආයෙ මාව දකින්න අවශ්‍යතාවයක් නැහැ. දැන් මගේ මොන පිච්චුනොත් එහෙම බලන්නේ නැද්ද? ඒකනේ පුද්ගලයාගේ වැඩක් නෑ. කතාන වෙනවා නම් එච්චරයි. ඒ ටික දැනගන්න. මේ මහා දේවයක් කරන මිනිස්සෙක්. මම අද දැක්කේ. අදෝ සරනේ ෆොටෝ එකකින් මම දැකලා නෑ. ඒ ඕනනම් පුළුවන් ඉතින් මේ කවුද පොඩ්ඩක් පෙන්නන්නකො බලන්න ඔය ආදී කියන ආදී හොඳ වැඩ කරන ආදී පෙන්නන්නකො බලන්න. මොකටද මේ? මම මෙතුමාව දැක්කම මෙතුමා නිවන් දකින්නවනේ. මම හැමදාම ෆොටෝ එකක් දිහා බලලා ඉන්නවා. ඒකයි මම කියන්නේ. හැමතිස්සෙම විනුනේ ඔය ඔක්කොම අතහැරලා දාන්න. මම ඒකයි හාමුදුරු සරණ යන්න එපා. මම ඔබට කියන්නේ ඔබට තියෙන ආදරයෙන් ලෙන්ගතුනම. කාගේවත් සරණ යන්න එපා. සාස්ත්‍රුණාන්දගේ සරණ යන්න. මගේ සරණ එහෙම යන්න එපා. මොකද මම කවදාරි වැරද්දක් කිව්වොත් මොකද වෙන්නේ? ලොකු ප්‍රශ්නයක් නේ. ඒක නිසා සාස්ත්‍රුණාන්දගේ සරණ යන්න. ඒ කිව්වේ හරියාකාරව ධර්මයේ විග්‍රහ කරගෙන ඉස්සරහට යන්න. නිවන් මඟ ඔහොම අතලඟ තියෙනවා. ඔය නිවන් දකින්න යනවා කියලා බොහොම වීරයෙන් කටයුතු කරලා පස්සේ වැඩි වෙච්ච අයත් එහෙම ඇති. එයා දැන් කියනවා වෙන්න පුළුවන් මේ දැන් මේ නිවන් දකින්න බෑ දැන් ඉතින් නිවන් දකින්න කාලේ ගියයි කියලා. එහෙම ඒවා නම් මේ ලෝකේ නෑ. ඒවා මහා අපරාධ. ඔය කියන කතා. කවුරුහරි එහෙම කියනවනේ. මිනිසුන්ට මහා විශාල ගිනිගෙඩියක් දෙන්නේ. ඊළඟට දිව්‍ය ලෝක යන සැප සම්පත් ගැන නම් හිතන්න එපා එක බින්දු මාත්‍රයක්. ඔබ හිතනවා දිව්‍ය ලෝක කියන සැප දැනක් කියලා. ඉතින් දිව්‍යාංගනාවක් පහළ වුණාම බඩපපුව දාලා යනවා දෙවිවරුන්ගේ. අනේ මට ගන්න තියෙනවා නම් පොලිමේ එන්නේ. එක්කිනාටයි නේද ලැබෙන්නේ. දැන් අනිත් අයට කොහොමද? සියලු ආශ්‍රයයන් නසු මහරහතන් වහන්සේට දිව්‍යාංගනාව එකෙක් නෙමෙයි ලක්ෂයක් පහළම වැඩක් තියෙනවා. උන්වහන්සේව තරන්න පුළුවන් පොඩි කරන්න පුළුවන්. එහෙනම් පිළිවෙල දිව්‍ය ලෝකීල මොනව කරන්නේ? එතනත් ඔය දුක තියෙනවනේ. ඉතින් කන්න ටිකක් හම්බ වෙන එක දැන් දිව්‍ය ලෝක කියන්නේ. අන්නේ කන්න බලාගෙන දිව්‍ය ලෝක යන්නේ එන්නේ කියලා අපි දානයක් දෙමු හොඳ. දුකින් නිදහස් වෙන්න යන්න දිව්‍ය ලෝකෙට. දැන් ඒකෙන් පුළුවන් ද කරගන්න? බෑනේ. බ්‍රහ්ම ලෝකෙට යන්න දුකින් නිදහස් වෙන්න පුළුවන් ද කරගන්න? ඒත් බෑනේ. අරූපෙට යන්න දුකින් නිදහස් කරගන්න පුළුවන් ද කරන්න? ඒත් බෑ. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? නිවන් දකින්න. දැන් කොහෙවත් ඉපදීම අල්ලලා හරියන්නේ නැහැ. ඉපදීම අල්ලපු දැන දුකයි. එහෙනම් නිවන් දැකගන්න. මේ ආත්මයේ කැප කරන්න නිවන් දකින්න. වෙන මොකුත් ඕනේ. දැන් අවුරුදු 40යි නම් තව අවුරුදු 20ක් කැප කරන්න. දැන් මං වෙනුවෙන් මේ ඉල්ලන්නේ. ඔබගේ දරුවා වෙනුවෙන් ඉල්ලන්නේ. නෑ කින්නදී ඔබ වෙනුවෙන් ඉල්ලන්නේ ඔබ. අවුරුදු 20ක් කැප කරන්න. යුතුයනම් ඉටු කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. නිවන උදෙසා අවුරුදු 20ක් කැප කරන්න. ඊයේක නෝනගෙනෙක් කතා කරලා කියනවා. අනේ අපේ මහත්තයා වරයි යන්නේ. මං කොහොම හරි ළමයි දෙන්නව බලාගෙන ඉන්න. එක්කෙනෙක් හරි නිවන් දකින්න. ඒක අම්මගේ ඒක නෝනගෙනෙකුට බඩේ දරුවා. ඒ නෝන කියනවලු මහත්තයාට පැවිදි වෙන්න කියලා. මං කොහොම හරි අමාරුවෙන් දරුවව හදාගන්න 7 අවුරුදු දිනකට මාත් එන්නම් කියලා. ඒ මට්ටමට මිනිසුන්ට මේක අවබෝධ වෙනවා. ඒ බලන්න දිරිය කාන්තාව. ඉතින් එච්චර දිරිය කාන්තාව ඉන්නවා නම් ඇයි මේ අපේ පිරිමි මහතුරුන්ට පස්සට යන්න කාරුණා. දැන් පැවිදි වෙන්න ගියත් කාන්තාව වෙදී. මක් කළා මේ පිරිමි. පිරිමිට මේක අවබෝධ කරගන්න ලේසි. මොකද උප්පත්තියම පිරිමි බවක් ලැබිලා තියෙනවා. කාන්තා ශරීරයේ ඉඳගෙන කාන්තා බව අයින් කරලා පිරිමි බවක් ගන්න ඕනේ. කාන්තා ශරීරයේ ඉඳගෙන. ඒක හරියට තේරුම් ගන්න. ඒ කියන්නේ මැරිලා උපදින්න එහෙම නෙමෙයි කියන්නේ. කාන්තා ශරීරයක් තිබුණාට පිරිමි ගතිය තේන්නේ. පිරිමි ගතිය කියන්නේ ඔක්කොම දැන් ඔය පිරිමි ඇඟක් තියෙන හැමෝටම පිරිමි ගතියද තියෙන්නේ? නෑ ඔය ඇඟේ වැඩි හරියක් ඉන්නේ ගෑනු. පිරිමි ලිංගයක් තිබුණාට ගෑනු ඉන්නේ. ගෑනු කියන්නේ මොකද්ද? ගෑවෙන තැන ඇනෙනවා පැට දෙනවා. පොඩි දෙයක් කියන්න බෑ එන්නේ අර හොස්සලගේ මැස්ස යන්න බෑ කියලා කියන්නේ. ඒ මත්තන් තියෙන හැම තැනම ගැටෙනවා. පිරිමියා කියන කෙනා එහෙම නෑනේ. පිරිමි ඉමතෙක් පිරීලා තියෙන්නේ සාරු ධර්මයෙන්. සාරු ධර්මයෙන් ඉමතෙක් පිරුණු පුද්ගලයා තමයි පිරිමියා කියන්නේ. මේක ලේසි වහන දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා කාන්තාව
උප්පත්තියෙන් ලැබිලා තියෙනවා කාන්තා ගතියක් පුහුණු කරපු නිසා කාලයක් තිස්සේ. කාන්තා හරිද? එහෙනම් මෙතන ඉඳගෙන මොකද්ද කරන්න ඕනේ? ඉක්මනට පිරිමි ගතිය ඇති කරගන්න. ඒ කියන්නේ සාර ධර්මයන්ගේ ඉමතෙක් පුරව ගන්න. දොර වැඩි ඇති. ඉතින් පිරිමින්ට දැන් මේ ඕල්රෙඩි පිරිමි ශරීරයක් ලැබිලා තියෙන කාලයකදී පොඩි හරි පිරිමි ගතිය කරලානේ. එහෙනම් ලේසි කරගන්න. ඒකයි පිරිමින්ට ලේසි. ඒකෙන් කියන්නේ කාන්තාවන්ට බෑ කියලා නෙමෙයි. පිරිමින්ට ලේසි. මේක කරගන්න. ඉතින් අයාලේ යන්නේ නැතුව පුළුවන් තරම් උත්සාහ කරන්න මේ අවස්ථාව අරගෙන මේකෙන් ප්‍රයෝජනය ගන්න. මම නම් කඩේ ඉස්සර මිනිස්සු වෙනවා මේක අදාළේ ප්‍රශ්නයක් කියලා. දැන් එහෙම આવත් මං කියන්නේ මොකක්ද? මින් ගෑණින් කරදරයිනේ මං ඉතින් උඹට පයිද යනවා. මිනිහගෙන් කරදරන එළ පැවිදි වෙන්න බැරිය. ඔය තියෙන්නේ දැන් ඉන්නේ. මොකද දැන් ගැලවෙන මගක් තියෙනවනේ. ගැලවෙන මගක් තියෙනවනේ ඉතින් කරගන්නයි තියෙන්නේ. ඒකයි මම කියන්නේ. ඕන කෙනෙකුට කරගන්න පුළුවන්. එහෙනම් දැන් තව ප්‍රශ්නයක් අහන්න. මොකද්ද? අපිට පාරමිතා පිළිලද දන්නේ නැහැ. ඕව අහන්න ඕනේ අවුරුදු 80ක් විතර ගිය ආච්චි අම්මලා. මේ තරුණයෝ ගැටව අහන්න පුළුවන් ඕගේ වචන. අපිට පාරමිතා පිළිලද දන්නේ නැහැ කියලා. මගේ පාරමිතා පිළිලද නැහැ තාම. ඒකනේ මම තාම මේකේ ඉන්නේ. මගේ පාරමිතා පිළිගෙන වෙලාවේ තමයි මම මක් වෙන්නේ. අරහත්ත්වයටපත් වෙන්නේ. යම් දවසක. එතකම මොකද්ද කරන්නේ අපි? පාරමිතා සම්පූර්ණ කරනවා. අවශ්‍ය ප්‍රඥා පාරමිතා අවසාන වශයෙන් පුරාගෙන යනවා. එහෙනම් ඔය ප්‍රඥා පාරමිතාව පුරන්න. ධර්මයේ ඉගෙන ගන්න, ධර්මය අවශෝධනය කරගන්න, ඒ ධර්මයේ මෙනෙහි කරන නිතර මේ ලෝකයේ තියෙන අසාරත්වය දකින්න, නිවනේ තියෙන සාරත්වය දකින්න, නිවන කොච්චර සාර්ථක ප්‍රණීතද කියලා මෙනෙහි කරන්න. ඔය කටයුතු වල ඔබට මේ මාර්ගයට අවතීර්ණ වෙනවා. අවතීර්ණ වෙවි ඔබ මේ ගමන යනවා. යම් දවසක පාරමිතා පූර්ණ වෙනකොට ඔබ අරහත්. පාරමිතා වේගෙන් පූර්ණ කරන්න පුළුවන් ක්‍රමය තමයි නැවිද්ද. නිහිවිදේ ඉඳලා පාරමිතා පූර්ණ කරගන්න පුළුවන්. හැබැයි ඉතින් කම්කටොළු සහිතයි, බාධක සහිතයි. වැඩට යන්න ඕනේ, එන්න ඕනේ, බඩු ගේන්න ඕනේ, යන්න ඕනේ, දිහෝදන්න ඕනේ, දිලේල ගන්න ඕනේ, මේ ගෙවන්න යන්න ඕනේ, අර ගන්න ඕනේ, මේක ගන්න ඕනේ. ඔය ඔක්කොමත් එක ඉතින් කොයි වෙලාවෙද මේ ධර්මයේ මෙනෙහි කරන වෙලාවක් තියෙන්නේ. ඒ හරි අමාරුයි. ඉතින් තවින්දට ගියාම තවින්ද අතර මේක තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඒකෙන් ලොකු chance එකක් තියෙනවා. ඉතින් කොහොම හරි ඉතින් මෙහෙකින් කරගන්න. පැය නේ දුන්නේ. දැන් හරිද පැය? මේක පුළුවන් තරම් කරගන්න. ඉතින් ඔබට මේ අවසානයේදී ධම්මාවාදයක් දුන්නේ. අද පටන් වෙනස් වෙයි. අයිත් එක ඔබ වගේ මේ ශක්තිමත් පිරිස් තමයි උතන්ට යන්න ඕනේ. ඉතින් මේ නෝන්ජල් වගේ මේ එතනට යන්නේ බුදුහාමර ඒවා තහනම් කරලා තියෙන එයාට නැවිද්ද? අද මේ ලෝක සම්මතයේ නැවිද්ද කියලා හිතන් ඉන්නේ මොකක්ද? ගෑණි මරනහම මිනිහා පැවිදි වෙනවා. මිනිහා මරනහම ගෑණි පැවිදි වෙනවා. අම්මා තාත්තා නැති වුණාම ළමයි ටික පැවිදි වෙනවා. ඔය ඔක්කොම අනාථාගාර. ඒකනේ අපි ගෙලිම ගහලා දෙන්නේ. බුද්ධ ශාසනය යන අනාථාගාරය නොවේ. රජවරු සිටවරු එන්නේ නැවිද්දට බලන්න ලංකාවේ ඉස්සරහට. මහා සල්ලිකාරය වෙන්නේ. මොන්න 7 අවුරුදු කුමාරයෙක් කෙනා පැවිදි වෙන්නේ. අම්මලාට දෙන්නම දොස්තරලා. ඔය එන්නේ. මහා වීර පිරිස් මේ සමහරට ඔය පිරිස් ජාති සෝතාපන්නය වෙන්නේ නැති. බුදුහාමුදුරේ කාලේ ආදිවාසීන් මේ සෝතාපන්න බවට පත් වෙලා දැන් ඉතින් මේ සාසනය කෙලවරක් දකින්න වෙන්නේ මේ යන්නේ දැන් ටික ටික. ඊට කලින් ඇවිදලා මේක කරගන්නේ. ඉතින් මේ පිරිස් දැන් මේ කාලේ පහළ වෙනවා. ඒකයි මම කියන්නේ. මේ ශක්තිය තියෙන පිරිස් තමයි මේවා කරන්නේ. පායසික පිරිසුත් මේවා කරගන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ හැමෝටම අපි අනුග්‍රහය දක්වනවා. නමුත් මම කියන්නේ මේ සරල ජීවිතේ නිකන් වයසට යවලා ඊට පස්සේ දෙන්නට දුක් විඳිනවට වඩා හොඳයි මේ දේවල් කරන්නේ. දැන් මේක. ඒක නිසා දැන් එකපාරට ඔබට ආයෙන යන් කියලා මාත්‍රිකට එන්න යන්න බෑ කාටවත්. මේ කරන්න තියෙනවා මොකද? ඒකට අනුව කරුණු සකස ගන්න. තමන්ගේ දරුවන්ට ආදරේ නම් මේක දෙන්න. සිංහල ටික හොඳට උගන්වන්න. සිංහල තේරුම් නැත්නම් ළමයාට ධර්මයේ තේරෙන්නේ නැහැ. බලන්න මේ ගෙදරින් අර දූසිංගිත් ඔය දරුවෝ අපාගත වෙනවට කැමතිද යම්මද? මේ කන්න මොන විතර දීලා හරියන්නේ නැහැ. මේ ධර්මයේ දෙන්නේ. හිතලා බලන්න යම් දවසක තමන්ගේ දරුවා කොල්ලෙක් එක්ක යාළු වෙලා ඒක කැමති වුන්නේ නැහැ කියලා කෝච්චියට බෙල්ල දීපොත් ගිහිල්ලා ඔබ සාර්ථක අම්මෙන්ද තාත්තේ? කැම්පස් එකකින් අවුට් වුණා විතරයි ගිහිල්ලා බෙල්ල දීපා. දැන් ඔබ සාර්ථක අම්මෙන්ද තාත්තේ? මහා දොස්තර ඉස්පිරිතාලේ ඉන්නේ. ප්‍රශ්නයක් කියලා එල්ලිලා මැරුණා. දැන් ඔබ සාර්ථක අම්මෙන්ද තාත්තේ? දරුවා මහරහත් පදවිය ලැබුවා. ඔබ සාර්ථක අම්මෙන්ද තාත්තේ? අන්න දරුවෙක් හැදුවා. ඒකට දෙන්න තියෙන ලොකුම සම්පත්තිය දීලා තියෙනවා. අන්න සාර්ථක අම්මයි. එන්නේ ඒවයි තියෙන හිතන්න ඕනේ. මේ ලෝක සත්‍ය ඇදලා ඉලිගිලි කන්න එපා. අද මේ ලෝක සත්‍ය කියන්නේ මොකද්ද? ළමයි කිව්වොත් තු ඉගෙන ගන්න ඕනේ. ඔන්න ලෝක සත්‍යයේ විදිය. ඌ ඉගෙන ගන්න ඕනේ. ඌ රස්සාවක් කරන්න ඕනේ. ඌ කලහද බඳින්න ඕනේ. ඌ ළමයි හදන්න ඕනේ. ඔබ තමයි ලෝක සත්‍ය ඇදලා ඉන්නේ. මොකද උන් ඉතිහාසයක් දන්නේ නැහැ. ඉතින් ආර්ය පිරිස එන්න වැඩි වෙනවා. ඒ වැඩි වෙනකොට ওই සත්‍ය වෙනස් වෙන ලංකාවේ.
ඔය කරාවිදී වෛද්‍ය මේ රෝහලේ එහෙම ඉන්නවා දොස්තරලා තීරණය කරපු ගහලා වදින්න මේ මොනවාද මේ ළමයි හදන්නේ මේක අවබෝධ කරලා ඉක්මනටම මේ සවිදට යනවා කියලා හිතාගෙන වැඩ කරගෙන යනවා. ඒ අය දැන් කාලේ හරි ටික අභිනිෂ්ක්‍මණය කරන්නේ. ඒකට අදාළව මේවා හැදීගෙන එනවා. එහෙයි කියන්නේ. නැති දැනකට එහෙම යනවා නෙමෙයි. බොහොම කැමැත්තෙන් තමයි තියෙනේ වතන තුන් දිවරයි පාත්‍රය ගන්න. ඒකක් ගිනි කොට. ඒකක් කිරෙනවනේ ඒකත් කැඩෙනවා නේද? පිරිණියේ තමයි හොඳම. මහරහත් පදවිය කියන්නේ හොඳ තැනක් නෙමෙයි. රමණීය කර ඉන්න තැනක් නෙමෙයි. ඇයි? අතීතේ කරපු පාප කර්ම ඔක්කොම පරිසම් දෙනවා ඉන්නකම්. එහෙනම් මොකද්ද? අනුපාදිත නිබ්බාන ධාතුව තමයි තියෙන එකම ශාන්ත ප්‍රීත තැන. ඉතින් ඒක උඩලා මේ වැඩ කටයුතු කරන්නේ. මං හිතනවා මං කියන දේ වලින් හිත රිද්ද ගන්න නැතුව ඇති හිත ධෛර්යයක් ගන්න ඇති කියලා. මොකද ඇත්තට මම ඔබ කාවත් දැකලා තිබුණේ නැහැ මං ආයෙ වට දොස් කියන්නේ නෙමෙයි. මේ දෝෂයක් නෙමෙයි කියන්නේ මේ හතරේ තියෙන දෝෂේ මම මේ පැහැදිලි කරන්නේ. මේක කොහොම කියන්නද කියලා වෙන විදියක් මට තේරෙන්නේ නැහැ. දැනෙන එකම විදිය තමයි මේ විදිය. මේක මෙහෙම තමයි කතා කරන්නේ. කොල්ල රංචුවකට බඩ කිව්වනම් කුණුවක් පැත්ත එක බඩ කිව්වේ. මේක තේරුම් ගන්න ඉන්නේ. මේක තේරුම් අරගෙන මේ කටයුත්ත කරගන්න කියලා. රංගපාල වැඩ නැහැ. මේ මහ ගිනි සසරක් තියාගෙන. ඒක නිසා පුළුවන් තරම් ආර්ය මෛත්‍රිය පතුරවන්න මේ පිළිස. ඒකයි කියන්නේ ආර්යයන්ට වෙන මෛත්‍රියක් වැටෙන්නේ නැහැ නේද? දැන් ඔබට පුළුවන් මේ සියලු දෙනාම සුඛී සුවපත් වේවා. ඕවා කියවෙනවද? මේ ගිනි සසරේ මොනවට සුව වෙන්න කොහේ සුව වෙන්නේ? මේ ගිනි සසරේ මේ ගිනි ගන්නවා හොගාලා. මොන නිරෝගීත්වයක්ද? නිරෝගී වෙන්න තියෙන භව රෝගේ. මේ භව රෝගයෙන් මිදෙලා යන්න ඕනේ. අන්න ආරයන්ට හට ගන්නවා අර චිත්ත ශක්තිය එතකොට. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙනවා. බස් එකේ ගිහලා බස් එකේ බහලා යනකොට ලෝකෙට ඇහෙන්න අපි thank you කියනවා. හිතින් හිතා ගන්නවා නේ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්තා. මොකද මම මෙතනට ගෙනත් දාලා නේ යන්නේ. සල්ලි ගත්තා. මට බස් එකක් ගන්න ගියා නම් එහෙම කෝටි ගාණක් යනවා. කවුරුද ඒකට මම මෙතනට ගෙනත් දාලා කියන්නේ ඉතින් උඹ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙනවා. කවදාද? මේ ලෝක සත්‍යයට අප්‍රමාණ විද මෙත්තා සාගත වෙන්නේ. මෙත්තා සාගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරන්නේ. මේ ලෝක සත්‍යය මුදවන්නේ. තමන්ගේ අම්මා තාත්තා ආරාමයට යොමු කරපන්. මැරිලා මල පිළිතුරු වෙන්න දෙන්න එපා. දුප්පත් බෝසත් කියන එක කිසි ප්‍රශ්නයක් නැහැ. අහිංසක මිනිස් මේ දහම අස්සවන්නේ. සීඩී යවන්නේ. ඇත්ති තරමක් සීඩී පින් කරලා දෙන පිරිස් මෙයා විතරම ඉන්නවා ඉන්නේ. ඉල්ලුවා නම් 100ක් ඒ 1000ක් ඒ 1000ම පින් කරලා දෙන જાතිය. තමන් හම්බ කරන ධනෙ භාගයට හැමත සාසනෙට පූජා කරන පිරිස්. මේ රට ඇතුලේ ඉන්නවා. අපි නංගන්න ගහන්නේ නැහැ. නංගන්න ගහලා එයාව හැල්ලුවට දාන්නේ නැහැ. එයාගේ පින හැල්ලු කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා පින්විතනි පුළුවන් තරම් තමන්ගේ සහෝදරයෙක් ඉන්නවා. සහෝදරයා කියලා කියන්නේ ඇයි? උදරේට හාගෙලා හිට පින්නනේ අම්මගේ. එකම බඩ එක බඩවල කඩාගෙන ආවා කියන එක තමයි සහෝදරයා කියලා කියන්නේ. සහ උදරයා. උදරේ තමයි ඒක හිටපු එක. ඉතින් සහෝදරියක් ඉන්නවනේ. මිත්‍යා දෘෂ්ටිකව මැරෙන්න දෙන්න එපා. මේ ධර්මයේ දෙන්න. නේද? මේ ධර්මයේ ශ්‍රවණය කරන්න කියන ප්‍රශ්න තියෙනවා නම් ඕගොල්ලොත් එක්ක කතා කරගන්න කියලා. එහෙම ක්‍රමක්‍රමයෙන් මේ ධර්මයේ පතුරවලා හරියන්නේ. එක එක්කෙනා මේකෙන් ශාන්තියක් ලබා ගන්න. මගේ නම එහෙම ප්‍රචාරය කරන්න දෙයක් නැහැ. ධර්මයේ ප්‍රචාරය කරන්න තියෙන්නේ. ඔය කාටත් මං මායි ඔබයි අතර තියෙන සම්බන්ධය තමයි හැම කෙනෙක් එක්කම මාත්නාතයක තියෙන්නේ. සයිනි වැරදීමට ගියත් මගේ ෆොටෝ එහෙම ගන්න දෙන්නේ නැහැ. මගේ නම් එහෙම කොහෙවත් පාවිච්චි කරන්නේ නැහැ. ධර්මයයි ඔබයි කියන්නේ කවුද? ධර්මයයි ඔබයි. මෙතන ඉන්නේ දෙන්නයි හැමතිස්සෙම. මේ සංවිධානයේ සමාජිකයෝ ඉන්නේ දෙන්නයි. එකක් කවුද? ධර්මය. අනිත් එක කවුද? ඔබ. ඒ දෙක විතරනේ ඔන්න නිවන් දකින්නේ. ඒ දෙක කරගන්න. හැම කෙනෙක්ම මේ සාධනයේ කරගෙන ඉගෙන වැඩ කරනවා. මම ඔබගෙන් ඉල්ලන්නේ එක දෙයක්. මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න. සම්බුද්ධ ශාසනය කියන්නේ මෙහෙර විහාර නෙමෙයි. මාර්ගඵල. මේ මාර්ගඵලයන් උදෙසා පණ පුදන්න. මේ සම්බුද්ධ ශාසනය වෙනසෙන්න දෙන්න එපා. ආදි හෙළියෝ පින්වතුනි මේ ත්‍රිපිටකය රැක ගන්න පණ බිඳුවා. ඒකයි ඒ උත්තරයන්ට ඒකාකාරව අපි නමස්කාර කරන්නේ. ඒකාකාරව පින් අනුමෝදන් කරන්නේ. හෙළි පාරවල් ඊතල පාරවල් කාගෙන ත්‍රිපිටකය පපුවට හේතු වෙගෙන මැල්ල ඇදිච්චා ඇති ඕනේ තරම්. ත්‍රිපිටකය උදුරන්න පුච්චන්න හදනකොට දෙන්න නැතුව ඉන්නකොට පොළු පාරවල් ගහලා පිටවල වල ඇට කුඩු කරපු අවස්ථාවල් ඇති. ඉතින් ඕවා කරගෙන ආවේ මොකටද මේ? අපිට බෝධියක් වටේ කැරේ කරගෙන ඉන්නද? හරි වැරදි නේද එහෙම කරනවා නේද? ඉතින් ඒකයි මම කියන්නේ. ඒ මහා උතුමන්ගේ එක බිඳුවක් ගන්න ජීවිතේට.
මේ සම්බුද්ධ ශාසනය ඔබට බාරයි. ඉන්ඩිවිජුවලි මම හැම කෙනාටම කියන්නේ. මේ සම්බුද්ධ ශාසනය ඔබට බාරයි. පණ පුදලා සම්බුද්ධ ශාසනය රකින්න. තව අවුරුදු 600ක් යනවා. 700ක් යනවා. තව 1000ක් 2000ක් යනවා. මේ ලෝකෙදී මාර්ගඵල ලබන්න ඕනේ අය හේතු වාසනාවන්තයෝ. ඒ අයට මේ ශාසනයේ තියෙන්න නම් අද අපි ශාසනය රකින්න ඕනේ. මේ ශාසනය කන්නේ මේක ඇතුලේ ඉන්න අය මිසක් ඔය අන්‍යාගමිකයන්ට මේ ශාසනය කන්න බෑ කවදාවත්. අන්‍යාගමිකයන්ට ඕන පන්සලක් හදන්න පුළුවන්. ඔබගේ මාර්ගඵල නැති කරන්න පුළුවන්ද? අද මුස්ලිම් මිනිස්සුන්ට බයිනවා මිනිස්සු. ඒ බයින්නේ ඇහුවොත් ඌ බෞද්ධයෙක්ද කියලා ඌ බෞද්ධය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ. කාටවත් මේ ශාසනය නැති කරන්න බෑ. ඔබගේ සීලයට හානියක් කරන්න පුළුවන් වෙන පිනපොත් වෙලේ. ඔබගේ සීල විසුද්ධියට හානි කරන්න පුළුවන්. ඒ කිසිවක හානි කරන්න බෑ. එහෙනම් සාධනය ගන්නේ කවුද? මේක ඇතුලේ ඉන්නයි. මේ ධර්මයේ වහලා දාන්න. ඒක නිසා මම නම් ඔබෙන් එකම එක ඉල්ලීමයි ඉල්ලන්නේ. පණ පුදන සාධනය රකින්න තනියෙන්. මම රකින්න සාධනය තනියෙන්. තනියෙන් සාධනය රකින්නකොට මොකද්ද කරන්නේ? කරන්න පුළුවන් හැමදේම. අනුත් රකින්නවනේ, මූත් රකින්නවනේ. එහෙම නැහැ. කවුරු අතහැරියත් මං අල්ලන් ඉන්නවා. සාධනෙට ඇදලා මරුවක් කමන්නේ. මං අල්ලන් ඉන්නවා කියන හැඟීමෙන් තමයි මං කටයුතු කරන්නේ. ඉතින් අපි එහෙම කරගෙන යනවා. ඒක නිසා මේකෙන් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න, තව කෙනෙකුට ප්‍රයෝජනයක් ගන්න ඉඩ තියෙනවා. ඒ ඉඩදී මේ උදෙසා ඔබට කරන්න පුළුවන් හැමදේම කරන්න. ඒවට තමයි අපි මේ ආරාම ඉදි කරන්නේ. ඉස්සරහට සත්මහල් ප්‍රාසාද හදන්නේ කුටි නෙමෙයි. ඊළඟ පොඩි කුටිවල වික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නේ. අවශ්‍ය වෙන්නේ මේ භාවනාවට ඉඳගත්තාම. වහින වැස්සට දනිස් දෙක දෙමින් නැත්තම් ඒක තමයි කුටි. AC කරපු කුටි මොනවද? එහෙම නෑ. කට්ටිය කියන්නේ AC කරපු කුටි ආදි වශයෙන් ඒවගේ. එහෙම ඒව නෑ. මෙන්න එකම එක දෙයක්. මේ හිතට දෙවනක් තියෙනවා. මధుර නෙට් එකක් දෙන්න. දෙංගු හැදින මැරලා යනවනේ නැත්තම්. වීර්ය වලද තමන්ගේ වැඩේ කරන්නේ. දැන් හිතලා බලන්න ඔය ස්ථානයේ ඉන්න උත්තරමේකට දානයක් දෙන්න ලැබෙන කොච්චර මහත්ඵල මහානන්ද දෙන දෙයක්ද කියලා. ඔය ස්ථානවල වැඩ කෙරෙනවා. මුදුන කවුරුත් නැහැ. ඉංජිනේරු 10 15 ඇවිදින්න. ධර්මය අහලා පැහැදෙනවා ඇවිදින්න වැඩ කරනවා. ඉංජිනේරු සංගමයක් හදාගෙන එක්කෙනෙක් අද එනවා අනිත් එක්කෙනා හෙට එනවා. එහෙම හැමදාම ඉංජිනේරුවෙක් ඉන්නවා සයිට් එකේ. එහෙම ක්‍රමයක්. දොස්තරලා ලෑස්තිලා ඉන්න ආරාමෙ හැදිච්ච ගමන් එයාට අදාළ කටයුත්ත කරන්න. ඇවිදින්න. මෙඩිකල් සෙන්ටර් එකකුත් එතන හැදෙනවා. මේ ලන්ඩන් වල ඉන්න වෛද්‍යවරයෙක් එක හදන්න ඒ විවිධ සකස් කරගෙන යනවා. මේ කාට හරි මේ අවශ්‍යතාවයක් ආවොත් ඒ මෙඩිකල් සෙන්ටර් එකෙන් ඒවා ගන්න. ඒ කියන්නේ ආරාමයෙන් එළියට යවෙන්නේ නැති වෙන්නේ. කටයුතු කරලා දෙන්න තමයි හැම කෙනාම හදන්නේ. ඉතින් ඔබට තියෙන්නේ ඇවිදලා එතන වැඩේ කරන්න. ඒකයි මම කිව්වේ ලංකාවට ආවම එන්න. දවස් 7ක් 2ක් එන්න. ඇවිදින්න එතන තියෙන ක්‍රමවේදයට අනුගත වෙලා බලන්න. එන්නේ හිතේ කියලා. ඒ සාන්තව ප්‍රණීතව මේ ක්‍රමවේදයට අනුගත වෙලා බලන්න. දැන් එන්න බ්‍රේක් එකක් දෙමු. එහෙනම් අපි ඔබ මේ ආහාර වැළඳුවට පස්සේ පටන් ගන්න.